මෙතන මේ තියෙන්නේ මේ අපි දැන් ඊයේ මම කරානේ ඉස්සර සමාන x දැන් i y ගන්නවා කියලා. ඒතර ඔයාලා දන්නවා ඊයේ මොකද්ද කන්ජුගේට් එක ගන්නවා කියලා කොහොමද කිව්වේ? මාපන් y උඩ ඊ කියලා ගාලා ලිව්වොත් ඒ කන්ජුගේට් එක විදිහට ගන්නවා. අර ඊ කියලා දැක්කොත් ඒක ලියන්න කන්ජුගේට් එක විදිහට ගන්න. මේ කන්ජුගේට් එක මොකක්ද දෙන්නේ? මං කිව්වා i වල තියෙන ලකුණ මාරු වෙනවා. ඍණ කියලා. හරිද? x ඍණ i y කියලා හැදුවා මේ කන්ජුගේට් එක. හරිනේ? හරි. ඊට පස්සේ දැන් පොඩි තීරයක් තියෙනවා මෙතන. හරිද? මෙහෙම හිතන්නකෝ. z එක මාපන් සංකීර්ණ සංඛ්‍යාව ඒකේ කන්ජුගේට් එක වැඩි කරපුවාම ඒකේ එන්නේ උත්තරේ x වර්ගය දන y වර්ගය කියලා. ඒ කියන්නේ y එක අයින් වෙලා යනවා. හරිද? අයින් එක අයින් වෙලා යනවා කියන්නේ මෙහෙම වෙන්නේ. හරිද? චුට්ටක් මතක තියාගන්න. චුට්ටක් මම කරන්න නිකන් ඒක. ලේසි එකක්. හරි. වෙන්නේ මෙහෙමයි. මතක තියාගන්න නැත්නම් මතක තියාගන්න. එතන වලට වෙනවා මේකේ z එක මොකද්ද මේක? කන්ජුගේට් එක මොකද්ද? z x ඍණ i y කියන එක. හරිද? වලට මේක වැඩි කරාම මොකක්ද දෙන්නේ? x වර්ගය කියලා එනවා. ඊට පස්සේ මේක වැඩි කරාම මොකක්ද දෙන්නේ? x i වාරයක් xy කියලා එනවා. හරිද? ඍණ. හරිද? ඊට පස්සේ මම වැඩි කරනවා i y කියන එක. මේක වැඩි කරාම මොකක්ද දෙන්නේ? ධන x වාරයක් අසල i වාරයක් xy කියලා එකෙත් එනවා. ඊට පස්සේ අන්තිම එකේ මොකක්ද දෙන්නේ? ධන i වැඩි වෙනවා i වලින්. i තියෙනවා මෙතන i y ඍණ i y තියෙනවා. එතන මොකක්ද දෙන්නේ? ඍණ එන්නේ ධන නෙමෙයි ඍණ එන්නේ මොකද්ද? ඍණ i වර්ගයක් y කියලා එනවා. හරිද? ඒතර වල පේනවා මේ ඍණ i y මෙතන කැපිලා යනවා. මෙතන එන්න ඕනේ x වර්ගය හරිද? ඍණ තියෙනවා මෙතන දැන්. ඍණ කියලා. නිකන් මේ කරන්න හරිද? ඔයාලට එන විදිහ කියන්නේ. කැපිලා යනවා. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? මේ x y යට මේ වල වෙන මෙතන i නෙමෙයි තියෙන්නේ. මෙතනත් i තියෙන්නේ. i තියෙනවද? i එතන දැන් කැපිලා ඍණ i y ට ධන x y කැපිලා යනවා. ඊට ඍණ i වර්ගය දෙනවා. ධන i වර්ගය කියන එක ලියන්න පුළුවන්. සමාන ඍණ 1යි කියලා දානවා. ඊට ඍණ 1 ආශ කරනවා කියලා මොකක්ද දෙන්නේ? ඍණ 1 ආශ කරපුවම මෙතන y එනවා. මෙතන වැඩි කැපිලා කියලා x වර්ගය කියලා එනවා. එතන මොකක්ද දෙන්නේ? මෙතන ඍණ 1 වෙනවා ධන වෙනවා. x වර්ගය ධන y වර්ගය කියලා හදනවා. හරිද? සාමාන්‍ය නිකන් මෙතෙන්ද තියෙන මතක තියෙන. කියන්නේ කොන්ජුගේට් එක වැඩි කරපුවාම සංකීර්ණ සංඛ්‍යාවම ඒක උත්තරේට එන්නේ ඒකේ තියෙන අගයන් දෙකේ වර්ග ගත්තාම වෙනවා. හරිද? හරි. ඒකයි පොඩි තියරියක් නිකන් නෝට් එකක් මතක තියාගන්න. හරි. ඊපස්සේ ඊළඟට ගියාම ඩිවිෂන් එකට යනවා. ඩිවිෂන් එක කියලා කියන්නේ බෙදන එක. හරිද? අපි ඉස්සෙල්ලා කරේ එකතු කිරීම මේ වැඩි කිරීම විතරනේ කරේ. වැඩි කිරීම මෙතනින් අඩු කිරීම කරා. හරිද? මෙතන දැන් යන්නේ බෙදීම. හරිද? බෙදීම කරද්දී මෙතන දැන් මෙහෙම ප්‍රශ්නක් තියෙනවා. හරිද? දැන් මෙතනදී ඔයාලට පැහැදිලිව තේරෙන්නේ දන්නේ නැහැ. ඊට පැහැදිලි කරන්න බලා ගන්න. සාමාන්‍ය බෙදීමේදී කරන්නේ දැන් අපි දන්නව හිතනවා මේකෙන් වලට පැහැදිලි කරන්න තමයි යන්න චුට්ටක්. ගානකින් යන්නම්කෝ. හරිද? දැන් මේවා ගානක් දුන්න කියලා කියන්න හිතන්නකෝ ඔයාලා. මෙතන මේවා ගානක් දෙනවා. ඔයාලට මේක ලියන්න කියන x ධන iy ෆෝම් එක. දැන් හැබැයි මේක තියෙන්නේ මොකක්ද? x ධන iy ෆෝම් එකෙන් නෙමෙයිනේ. බෙදීමක් විදිහට තියෙන්නේ. එතකොට මේක අපි හදා ගන්න ඕනේ මේ විදිහට. හරිද? ඒක හදා ගන්න නැති ඔයාලට පේන මෙතන අපි මුකුත් කරගන්න බෑ. පැහැදිලි තියෙනවද ඔයාලට මේ? මෙතන යට තියෙන ඍණ උඩ තියෙන දෙක මුකුත් කරගන්න බෑ. මේ ෆෝම් එකේ යටත් අයි තියෙන උඩත් අයි තියෙනවා. මේ ෆෝම් එකේ නෙමෙයි තියෙන්නේ. x ධන iy කියන ෆෝම් එකේ නෙමෙයි තියෙන්නේ. හරිද? ඕක කරන්න පාවිච්චි කරන මෙතඩ් එකක් තමයි අර මම එදා මුල වීඩියෝ වල කරා ප්‍රතිපදේ වැඩි කරනවා කියලා කිව්වේ. ඒ වගේම තමයි මේකේ තියෙන යටපදේ කන්ජුගේට් එකේ වැඩි කරනවා. මෙතන තියරි කතා කරලා තියෙන එකයි. හරිද? මේකේ x දාන x බෙදීම w තියෙනවද මෙතන සංඛ්‍යා දෙකක්. එතකොට x මේ z බෙදීම w තියෙන එකෙන් ඔයාලා වැඩි කරන්නේ මොකද්ද? යට තියෙන පදේ කන්ජුගේට් එක වැඩි කරනවා. කන්ජුගේට් එක කියන්නේ ලකුණු මාරු කරලා වැඩි කරනවා. යට තියෙන පදේ මොකද්ද දන්නකෝ? තිබ්බා කියලා ධන කියලා ඒක ඍණ කියලා මාරු කරනවා. උඩ කතන්දර. ඊට පස්සේ ඒකෙන් උඩ යට දෙකම වැඩි කරනවා. අර ප්‍රතිපදේ වැඩි කරනවා වගේ තමයි මේකේ කන්ජුගේට් එකෙන් වැඩි කරනවා. හරිද? ඒක තමයි මේ අරගෙන තියෙන උත්තරේ කොහොමද ගන්න කියලා අපි පැහැදිලි කරලා තියෙන්නේ මෙතන. ගාන කතේ රෙමි 100 එක අරගෙන වැඩි කරලා ගන්නකොට ආයෙ සුළු කරලා ගත්ත විදිහට අන්තිම උත්තරේ මෙහෙමයි කියලා. හරිද? එහෙම අත තියන්න මේක. හරිද? මේක චුට්ටක් බලා ගන්න තියරි. හරිද? එතකොට w කියන එක අසමාන බිඳුව නේද? බිඳුව බෙදුවා මේක දෙපා මේ පදන් ඩිෆයින් ඕනේ. හරි. ඒක චුට්ටක් මත තියන්න. හරි. හරිද? මෙතනදී ඔයාලට කෙලිම මෙතන අර අපි අද තියරි ඕන පාවිච්චි කරන්න පුළුවන්. අර w වැඩි කිරීම w කියන්නේ මොකද්ද? මෙතන නම් cd නේ තියෙන්නේ i වලට. කෙලිම cd වර්ගය ධන d වර්ගය කියලා ගන්න පුළුවන් කන්ජුගේට් එක ගනින්න. කෙලිම ඉලිතයි. හරි. ඒ විදිහට නැත්නම් අර විදිහම තමයි යන්නේ. හරි. හරි. පල්ලදී මම කරන්න දැන් ගණන්ටි බලා ගන්න ගණන් කරද්දී. දැන් මේ ගාන හතන්න ගමු. මොකද්ද මේ ගාන? මම කොහේ මේක කන්ජුගේට් එක වැඩි කරන යට තියෙන පදේ. ඉස්සලාම තියෙන්නේ මොකද්ද? මම ඉතින් ලියනවා 2 ධන 3ක්යි තියෙනවා. හරිද? දැන් බෙදීම තියෙනවා 4 ඍණ 2ක්යි කියලා. හරිනේ? හරි. දැන් මම කොහේ කන්ජුගේට් එක වැඩි කරන. කන්ජුගේට් එක කියන්නේ මොකද්ද? යට තියෙන පදේ. යට තියෙන පදේ වල දන්නවා මෙතන තියෙන 4 ඍණ 2ක්යි තියෙන්නේ. හරිද? 2ක්යි කියලා තියෙන. ඒක කන්ජුගේට් එක මොකක්ද දෙන්නේ? වල දන්න මේ ලකුණු මාරු වෙනවා. අයියලා තියෙන. 7 ධන 2ක්යි කියලා එනවා. හරිද? මම උඩ යට දෙකම වැඩි කරනවා මේකේ කන්ජුගේට් එකේ. හරිද? උඩ යට දෙකම වැඩි කරන වැරද්දක් වෙන්නේ නැහැ. වැරද්දක් වෙන්නේ නැහැ කියන්නේ දෙපැත්තට කියන කැපිටල් ආර ප්‍රතිපද වැඩි කරනවා වගේ තමයි මේකෙත් වෙන්නේ. හරිද? ඒක හැම වෙලේම වැඩි කරන යට තියෙන පදේ. මොකද යට තියෙන පදේ තමයි නැති කර ගන්න ඕනි. ඒ අයි තියෙන පදේ යට තිබ්බොත් අවුල්නේ. උඩ තිබ්බාම අවුලන්නේ නැහැ. හරිද? ඒකයි ප්‍රශ්නේ වෙන්නේ. හරි. හරි වැඩි කරන්නේ මොකද්ද? කන්ජුගේට් එක වැඩි කරනවා. වැඩි කරනවා මොකද? 4 ඍණ දැන් 7 ඍණ 2ක්යි නේ යට පදේ. 7 ධන 2ක්යි වලින් වැඩි කර. මෙතනත් වැඩි කරනවා 7 ධන
දෙකක් අයින් වැඩි කරනවා. හරිද? ඔයාලට කෙලින්ම උත්තරේ මේක ඔයාලට ගන්න පුළුවන් ඕන නම් ලියලා කෙලින්ම අරතනින් අර උඩින් ගත්තා වගේම මේකේ උත්තර දෙක එන්නේ මොකද්ද? x වල තියෙන පදේ වර්ගයයි ධන y වල තියෙන පදේ වර්ගයයි කියලා ගන්න පුළුවන්. හරිද? කෙලින්ම එන්නේ මොකද්ද? 7 වර්ගය ධන 2 වර්ගය කියලා ගන්න පුළුවන්. ඒක උත්තරේ ගන්න පුළුවන් කෙලින්ම. හරිද? නැත්නම් අර AB වගේ කතන්දරයක් තමයි මෙතන තියෙන්නේ. හරිද? A ඍණ B ධන B වගේ තියෙන මෙතන. ඒ වගේම තමයි මෙතන A ඍණ B A ධන B කියලා තියෙනවා. හරිද? එතකොට මේකේ ඔයාලා දන්නවා මොකද්ද මේකේ? මේ අන්ත ගුණිතය මේ වර්ග දෙක අන්තරනේ. එතන A ඍණ B වර්ගය ඍණ B වර්ගය කියන. හරිද? මෙතනදී දැන් I තියෙනවනේ. I තියෙන ඉඳන් මෙතන I වර්ගයක් කියලා උඩදී මම ඔප්පු කරලා පෙන්නන එක ධන වෙනවා. හරිද? මෙතන දාලා පෙන්නනවා මෙතන මේ. මෙතනදී ධන වුණා. පේනවද මේ? මෙතනදී ධන වුණා. එහෙනම් x ධනව දානවා. මෙතන නැත්තම් මේකේ ඉන්නේ A වර්ගය කියන B වර්ගය කියලා. හරිද? දැන් මෙතන ගාන ගන්නකොට අපි ගන්නේ පැහැදිලි තේරුම් ගන්න. හරිද? වටලා ගන්න එපා. මෙතනදී I වර්ගයක් තියෙනවනේ මේක. වැඩි කරද්දී එතන මොකක්ද අපි සාමාන්‍යයෙන් ගත්තොත් ගන්නේ මොකද? A වර්ගය කියන B වර්ගය නේද? පළවෙනි වර්ගය ගන්නවා 7 වර්ගය. ඍණ දෙකේ වර්ගනේ තියෙන ගන්න මොකද්ද? ඍණ දෙකක් I වල සම්පූර්ණ එකේ වර්ගයක්. ඔයාලට වෙනවා මෙතන ගත්ත 7 වර්ගය 49යි. දෙකේ වර්ගය 4යි. I වල වර්ගය කියලා ගන්න වෙනවා. මෙතන I වල වර්ගය ඍණ එකයි. I වල වර්ගය ඍණ එක වුණා මොකක්ද එන්නේ? ඍණ එකක් කියලා ගත්තා මෙතනට කාශය ගන්න කිරීම 49 ඍණ 4 වැඩි කිරීම ඍණ 1 කියලා එනවා. ඒත් ඔයාලට පේනවා මෙතන 49 ධන 4 කියලා එනවා. අරකම තමයි කෙලින්ම අතට තියාගන්න ඕන. කෙලින්ම මොකද x වර්ගය ධන y වර්ගය ගන්නවා කියලා පල්ලා එන එකට. හරිද? කෙලින්ම ලියලා ගන්න පුළුවන් නම් ගන්න. හරිද? නැත්තම් මේ එන විදිහ තමයි ඔයාලට පැහැදිලි. හරිද? ඒක ගොඩක් නෑ. අර විදිහම තමයි කන්ජුගේට් එක ගත්තාම x වර්ගය ධන y වර්ගය ගන්නවා. I කේස් එකෙන් තමයි ඒක උනේ. නැත්තම් සාමාන්‍ය විදිහට ලියන්න ඕනි. ප්‍රතිපදික තන්ත්‍රයේදී මේක I තියෙනවනේද? I පද තියෙනින්ද පරිගණනත් වෙලා ලියන්න. සංඛ්‍යා කම්ප්ලෙක්ස් නම්බර්ස් වල ඊට පස්සේ මොකක්ද දෙන්නේ මෙතන? මම මෙතන දෙටි කරා මේ අඩවල් යට පදේ ලියන්න පුළුවන්. කෙලින්ම ලියලා හොද්ද? මම මේකක් ගහගෙන මෙතනින් 7 වර්ගයේ ධන වෙනවා. මෙතන ධන ඍණ තිබ්බට අතන ඍණනේ මේ වර්ගයේ B වර්ගයේ මෙතනනේ ධන මොකද I තියෙන හින්දා I කතන්දරය ආපින්ද ඒ වර්ගයේ x වල තියෙන පදේ වර්ගයයි y වල තියෙන පදේ වර්ගයයි ගන්න දෙනවා. හරිද? දෙක එකතු කරලා එක ලියන්න තියෙනවා. හරිද? හරි. උඩ තියෙන පදේ ඒ විදිහටම තියෙනවා. හරිද? උඩ තියෙන පදේ මොකද ගන්න ඔයාලා වැඩි කරලා ලියන්න සාමාන්‍ය ඉදිකරන විදියට. කොහොමද එන්නේ? මේක මේකෙන් වැඩි කරන්න කීයද? 14යි කියලා එනවා. හරිද? ඊට පස්සේ මේක දෙක ගන්න මේක කීයද? ලියන්න චුට්ටක් හරිද? මේක වැඩි කරන් කීයද එන්න? දෙවරක් දෙක 4යි මෙතන I එකක් තියෙන ඉඳන් ධන 4ක් I කියලා හැදෙනවා. හරිද? 4ක් I කියලා හැදලා ඊට පස්සේ මොකක්ද එන්නේ? ඊළඟ පදේ වැඩි කරන්න මොකද්ද? ඊළඟ පදේ කරන මේකෙන් වැඩි කරන මොකක්ද එන්නේ? 4ක් තියෙන තුනනේ 4 3 21යි මෙතන I එකත් එක්ක ධන 21ක් I කියලා හැදෙනවා. 21ක් I කියලා හැදෙනවා. ඊට පස්සේ අතන හැදෙන මේකයි මේක වැඩි කරා මොකක්ද එන්නේ? මෙතන තියෙන 3යි වැඩි වෙන්නේ 2ක් I ගෙන්. ඔයාලා බලා ගන්න පස්සේ ලියන්න හරිද? 3 වැඩි වෙනවා 2කින් 6යි I වැඩි කරනවා I වල නිසා I වර්ග වෙනවා 6ක් I වර්ගයක් කියලා හැදෙනවා. හරිද? ධන 6ක් I වර්ගයක් කියලා හැදෙනවා. හරිද? මොකුත් නැහැ සාමාන්‍ය දේ සුරු කරන්න ගියේ. ඔයාලා දන්න මෙතන I වර්ගය කියන එක අපිට දාන්න පුළුවන්. ඍණ 1යි කියලා දාන්න. ඍණ 1යි කියලා ලියන්න පැත්තකින් නැත්නම් වලට උත්තර එන්නේ නැති වෙනවා. හරිද? ඊට පස්සේ මෙතෙන්ට අරන් ගියොත් ගාන මෙතෙන්ට ගත්තොත් කොට කරගෙන යන්න. හරිද? දැන් මෙතන යට තදේ මොකද එන්නේ? 7 වර්ගය කීයද? 49යි 49යි දෙකේ වර්ගය 4යි 49යි දෙකයි කීයද? දෙකේ වර්ගය 4යි කීයද? 53ක් කියලා එනවා අතට. හරිද? හරි ඊට පස්සේ උඩ මෙතන තියෙන සුරු කරගෙන යන්න. ඊට පස්සේ කීයද එන්නේ? මෙතන ඔයාලට වෙන මේ 4ක් I තියෙන මෙතන 21ක් I තියෙන. ඒක මත I පදනේ තියෙන. ඊතර එකතු කරන්න බලන්න කීයද? එතන 4 තියෙන. 14නේ තියෙන මෙතන. 14 ධන 4ක් I 21ක් I එකතු කරන් කීයද එන්නේ? 25ක් I කියලා එනවා. 25ක් I කියලා හැදෙනවා. ඊට පස්සේ දැන් මෙතන 6ක් I වර්ගයට තියෙනවා මං කිව්වා I වර්ගයට දාන්න ධන කියලා ඍණ 1 කියලා. හරිද? ඍණ 1 කියලා දාන්න. ඊට පස්සේ මොකද දෙන්නේ? අතල් සුළු වීමක් කරගෙන ගියොත් මෙතන sorry. මෙතන මොකද දෙන්නේ? මෙතන වෙනවා 6 වැඩි කරලා ඍණ වෙනවා. 14 ධන 25ක් I ඍණ 6 කියලා හැදෙනවා. ඒ වගේ ඍණ එකේ වැඩි වෙනවා ඍණ වෙනවා. ඊට යට තියෙනවා 53 කියලා. ඔයාලට පේනවා මෙතන තව සුළු වීමක් කරන මෙතනදී කියන්නේ 14යි 6යි එකතු කරගන්න පුළුවන්. හරිද? 14යි 6 කියන 14යි 6ක් අඩු වෙනවා කියන එක වෙන්නේ නේ. ඒතර කියන්නේ කීයද? 14යි 6ක් අඩු වුණාම 8ක් කියලා එනවා. ඒතර මොකක්ද එන්නේ? ඒතර හරියට දන්න බලන්න. 8 ධන 25ක් I කියලා හැදෙනවා. 8 තියෙනවද 53 තියෙනවද? අර තියෙන 53 කියලා. ඊපස්සේ මොකක්ද දෙන්නේ? දැන් අපිට අර ෆෝම් එකට ඇවිල්ලා තියෙන්නේ හරියද? ඔබ බලා ගන්න මෙතන ෆෝම් එක ඇවිල්ලා තියෙනවා කියලා මම මේ ටික. මේක දැන් අපිට දැන් අවුල නැහැ. උඩට ඇවිල්ලානේ 25යි කතන්දරය ඇවිල්ලානේ ඔක්කොම තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන වෙන බෙදත හැකි මේක මේ 8 බෙදෙන 53 වෙනම. ඊට පස්සේ 25 බෙදෙන වෙනම 25ක් I බෙදෙන වෙන 53.
හරිද? ඒකේ උත්තරයට ආව ගොඩක් ඉන්න උත්තර දෙක හරිද කියලා. හරිනේ 8:25 හරි උත්තර දෙක හරිනේ. හරි එතකොට ඔයාලට පේනවා මෙතන මේ මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. අර ඉතින් සුළු ගණන් ගියා සාමාන්‍ය සුළු ගණන් ගියා අර දාර ෆෝම් එකට ඇවිල්ලා තියෙන x දාන iy ෆෝම් එකට ඇවිල්ලා තියෙන. හැම වෙලේම try ගන්න x දාන iy ෆෝම් එකට හදාගන්න. මොකද අර දැන් කලින් කතන්දරේ තිබුණේ මේ බෙදීම යටට තිබ්බනේ. මෙහෙම තියෙද්දි මේව කරගන්න බෑනේ. මුකුත් කරගන්න බැරි නිසා තමයි අර විදිහට ප්‍රතිපදයෙන් වැඩි කරලා කතන්දරේ කරලා ඒ වගේ එකක්ම තමයි මෙතන කරන්නේ. අර කන්ජුගේට් එක වැඩි කරනවා යට තියෙන ප්‍රති කන්ජුගේට් එක කියලා කියන්නේ මේකේ යට තියෙන එකේ කන්ජුගේට් එක වැඩි කරනවා මේ පදේ. කන්ජුගේට් එක මොකක්ද දෙන්නේ 7 දාන්න දෙකක් අය. ඔයාලා දන්නවා i වල තියෙන පදේ ඍණ තිබ්බොත් දාන වෙනවා. දාන තිබ්බොත් ඍණ ලකුණ මාරු වෙනවා. ඒක වැඩි කරපුවාම මේකෙන් අනිවාර්යෙන් කන්ජුගේට් එකෙන් වැඩි කරපුවාම පදේ නිකන් මේ සංකීර්ණ සංඛ්‍යාව ඒකේ එන්නේ උත්තරේ එන්නේ මොකද්ද x වල තියෙන පදේ වර්ගයේ y වල තියෙන පදේ වර්ගයේ එකතු කරලා ගන්න තියෙන්නේ. හරිද? ඒක තමයි මෙතන අපි කරේ යටි. හරි? හරි. මේක තේරෙනද කියලා නම් කියන්න මම ආයෙත් කියලා දෙන්න. මේක මොකද මේක ගණන් තියෙනවා දැන් දෙයි මේක ගණන් තමයි දෙන්නේ. මෙතනදී ගත්තොත් පහලට ගියොත් වල වෙන ඒක තමයි මෙතන කරලා තියෙන්නේ. කන්ජුගේට් එකේ 7 මේ කියන්නේ කන්ජුගේට් of 7 දැන් 2යි 7 දැන් 2යි. ඊට පස්සේ ඒකෙන් දෙපැත්ත වැඩි කරනවා. අර කෙලින්ම මේ දෙකට අර මං කිව්වේ අර කතන්දරේ 7 වර්ගයයි 2 වර්ගයයි කියලා ගන්නවා. 7 වර්ගය 49 කියලා අනන් තියෙනවා. හරිද? ඊපස්සේ සුළු කිරීමක් කරලා මෙතන අර මං කරපු ටිකම කරලා මෙතන ඉන්නේ කියලා අනන් තියෙනවා. හරිද? තේන දෙකෙන් කියනවා නම් කියන්නේ ආයි මං කරන්න මේක. මේක වගේ තමයි ගණන් තියෙන්නේ. පැහැදිලිද? අහන්න මැසේජ් දාලා අහන්න හරිද? තේරෙනවද? මේක ලොකු අමාරු නෑ අර පොඩ්ඩක් තියෙනවාද? පොඩි පොඩි ඒවා ටිකක් මතක තියාගන්න තියෙන්නේ. හරිද? මේක තේරෙනවනේ? හරි. පැහැදිලිනේ? ඔය ටික තමයි තියෙන්නේ. හරිද? අමාරු නෑ ඒක හරිනේ. අර i වර්ග කියන එක අනිවාර්යෙන් මේ ඔයාලා දාන i වර්ගය මෙතන i වර්ගය දාන අනිවාර්යෙන් ලියන්න i වර්ගය සමානයි ඍණ 1යි කියලා ලියන්න. නැති වුණොත් අපි දන්නේ නැහැ මොකද්ද කියලා. එතකොට එයා දන්නවා ගහන බලනකොට දන්නවා මෙතන දාලා තියෙන්නේ කියලා. හරි. හරි. ඊට පස්සේ දැන් මම පල්ලට ගියොත් දැන් properties of conjugate කියලා conjugate කියලා නැත්නම් මාපන්. ඔයා දැක්කොත් උඩින් ඉර කැලලක් තිබ්බොත් මෙහෙම ඔයාලා මොකද කියන්නේ conjugate කියලා. හිතන්න මෙහෙම තිබ්බා කියලා. ඔයා දන්නවා මෙහෙම තිබ්බා. x ධන iy කියලා ඉර කැලලක් කොහම ගහලා තිබ්බා කියන්නේ ඔයගේ ෆෝම් එකේ. ඒත් කියන්නේ අරකම තමයි. වෙනසක් වෙන්නේ නැහැ. මේකම තමයි ඔය කියන්නේ. හරිද? දැන් හිතන්න 3ක් දාන 4ක් i කියලා තිබ්බා කියලා. උඩින් ඉර කැලලක් ගහලා තියෙනවා. ඒතර වල හිතන්න අර විදිහම තමයි. conjugate එක තමයි මේ කියන්නේ. ඒතර මේක අයින් කරන්න ඕන මොකද්ද කරන්නේ? ඉර කැලල අයින් කරන්න ඕන ඔයාලා. ඉර කැලල අයින් කරන්න ඕන මොකද්ද කරන්න තියෙන්නේ මෙතන? ඒක ලයින් කරන්න ඕන කන්ජුගේට් එකනේ කන්ජුගේට් එක ගත්තා නම් හරි මේක. හරිද? මෙතන තියෙන එකේ මාරු කරලා ලකුණු මාරු කරලා ලියන්න. ඉතින් 4යි කියලා මේ උඩ තියෙන ඉරිකා ලයින් කරන්න පුළුවන් ඔයාලට. හරිද? ගණන් තියෙන එක මම හදන්න. හරි? හරි. නිකන් කිව්ව ගොඩක් තව ගණන් තියෙදි හදලා පැහැදිලි කරන්න. ඊට පස්සේ මෙතනදී ඔයාලට පේනවද මේ මෙතන කන්ජුගේට් ප්‍රොපර්ටිස් කියලා. ප්‍රොපර්ටිස් කියලා කියන්නේ මේකේ තියෙන අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. හරිද? හිතන්න එකතු කිරීමක් තිබ්බ කියලා. ඉසත් දෙක දාන ඉසත් දෙක කියලා තියෙනවා. මේ සම්පූර්ණ කන්ජුගේට් එක කියලා දාලා තිබ්බ කියලා ඉරිකා ලකුණින් ගහලා තිබ්බ කියන්නේ. ওই ඉරිකා වලට අයින් කරන්න පුළුවන් වෙන වෙනම එකතු කිරීමක් විදිහට ලියන්න පුළුවන්. මතක තියාගන්න මේ ඕනිනවා නේද? ඉසත් දෙක කියලා වෙන වෙනම ලියන්න පුළුවන්. හරිද? අඩු කිරීමෙදිත් එහෙමයි. ඉසත් දෙක කියලා වෙනම රින කියලා තිබ්බොත් ඔයාලට ලියන්න පුළුවන් සම්පූර්ණ ඉරිකා ලකුණින් ගහලා තිබ්බොත් වෙන වෙනම ලියන්න පුළුවන් කෑල්ලෙන් කෑල්ල කන්ජුගේට් වෙන වෙනම කෑලි කෑලි කරලා ලියන්න පුළුවන්. හරිද? වැඩි කිරීමක් තිබ්බත් එහෙමයි. සෝරි. වැඩි කිරීමක් තිබ්බත් ඒක ඉසත් දෙක වැඩි කිරීම ඉසත් දෙක කියලා ඒකත් ඔයාලට ලියන්න පුළුවන්. උඩින් කෑල්ලක් තිබ්බොත් ඔක ඉසත් දෙක කියලා වෙන වෙනම ලියන්න පුළුවන්. හරිද? මුකුත් වෙනසක් වෙන්නේ මතක තියාගන්න. වැඩි කිරීමක් තියෙනවා. සෝරි. ඉසත් දෙක කියලා එනවා. මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. හරිද? ඒකම නිකන් කෑලි දිරි දෙක කරලා ලියන්න පුළුවන්. බෙදීමක් තිබ්බත් එහෙම වල පේන බෙදීමක් තිබ්බ දුරදී එතන සම්පූර්ණ එක බෙදීමක් තිබ්බොත් සම්පූර්ණ එක අල්ලලා උඩින් ඉරි කෑල්ලක් ගහලා තිබ්බොත් ඔයාලට වෙන වෙනම මේක උඩයට බෙදන්න පුළුවන්. හරිද? බෙදන්න පුළුවන් කියන්නේ කොන්ජුගේට් වෙන වෙනම ගන්න පුළුවන්. බෙදන්න නෙමෙයි. වෙන වෙනම බෙදීමක් විදිහට ගන්න පුළුවන්. හරිද? මුකුත් වෙනසක් වෙන්නේ නැහැ ඉසත් දෙක එන්නේ. හරිද? ලොකු දේවල් නැහැ චුට්ටක් බලලා තියන්න. හරිද? මෙන්න මෙතන ඉසත් දෙක අසමාන බිඳුව කියන්නේ නැත්නම් මේ බිඳුව එනවනේ. බිඳුව නැත්නම් අන්ඩිෆයින්ඩ් වෙන එකයි එතන කියන්නේ. හරිද? එතන ලොකු දේවල් ටික නැහැ. මට කියන ගණන් ටික හදලා ගණන් වල තියෙනවා ටික අහුවෙනවා. හරිද? අහන්න තියෙන ප්‍රශ්න මැද ලකුණ මාරු වෙන්නේ නැද්ද? නෑ මෙතන කන්ජුගේට් එක කඩද්දී ආවේ හොඳයි. හොඳයි. ප්‍රශ්නේ හොඳයි. මෙතන කන්ජුගේට් එක කඩද්දී මෙතන ප්‍රොපර්ටිස් එකේදී මාරු වෙන්නේ නැහැ. අන්ත තියාගන්න. හරිද? දැන් මෙතන එකේදී ඒක ඇවිල්ලා ධන දත් සුන්දරයේදී ලකුණු මුකුත් මාරු වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ සංඛ්‍යා දෙකක් තියෙන මෙතන. ඔයාලා හිතන්න මෙහෙම තිබ්බ කියලා x දාන iy කියලා හිතන්නකෝ. මෙහෙම තිබ්බම තමයි මාරු වෙන්නේ මෙතන තියෙන්නේ. මෙතනදී සංඛ්‍යා දෙකක්. ඔයාලා හිතන්න මෙහෙම z දෙකට ආපි හොඳයි ඒකන්දේ. පට්ට වටේ මේක ආපේක. මෙතනදී හිතන්න මෙහෙම සංකීර්ණ සංඛ්‍යා දෙකක් තියෙනවා. z දෙක කියලා එක සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා. එතන z දෙක තියෙනවා කියලා හිතන්නකෝ. 3 දාන 4යි කියලා තියෙනවා. හරිද? හරි. ඊට පස්සේ තියෙනවා z දෙක කියන එක තියෙනවා. දැන් 2 දාන 3යි කියලා තියෙනවා කියලා හිතන්න. හිතලා ලියුවේ හරිද? ඊට පස්සේ බලන්න එකතු කරලා තියෙනවා කියන්නේ මෙහෙම. මහාපංක ඔක කන්ජුගේට් එක ගත්ත සම්පූර්ණ ඉරික දෙක ගන්න හොමෙන්නේ. කන්ජුගේට් එක කියලා හිතන්න මේ කන්ජුගේට් එකම ගන්න. දෙකේම කන්ජුගේට් එකම කියලා හිතන්නකෝ. ඊට මොකක්ද 3 දාන 4යි කියලා ඔහොම තියෙන එකතු කරන්නේ. සම්පූර්ණ ඊටාගේ දෙයක් ගහලා ඔය දෙක එකතු කරනවා ඔහොම. හරිද? කන්ජුගේට් එක. ඒතකොට ඔයාලා වෙන්නේ මෙතෙන්දී මේ දෙක ඔයාලා වෙන වෙනම කඩලා ලියන්න පුළුවන්. ඒතකොට මෙහෙම. ඉරි කෑල් දෙක.
2 ධන 3යි කියලා. ධන කියලා දාන්න. හරිද? මෙන්න මෙතෙන් දකුණ අයින් කරද්දී තමයි ලකුණ මාරු වෙන්නේ. මෙන්න මෙතෙන්දි විතරයි. මෙතෙන්දි මාරු වෙන්නේ නැහැ. මොකද මැද සංකීර්ණ සංඛ්‍යා දෙකක් තියෙන මෙතන. ඒ දෙක වෙන් කරද්දී වෙන් කරගන්න පුළුවන්. මේ z1 කියන්නේ ඒකයි. පැහැදිලි තේරුණාද දැන් අපි කියන දැන් හරිද දන්නේ ඒක සුන්දරයි. ඒකයි මෙතන ලකුණ මාරු වෙන්නේ නැත්තේ. සංකීර්ණ සංඛ්‍යාවක i පද නැහැනේ. i පද කියන එක මෙතන. i කියන්නේ වෙන් වෙනවනේ පද දෙකක් තියෙන සංකීර්ණ සංඛ්‍යා දෙකක් තියෙන්නේ. z1 කියන තව සංකීර්ණ සංඛ්‍යාවක්, z2 කියන තව සංකීර්ණ සංඛ්‍යාවක්. එතකොට මේ දෙක ගත්තාම මේ දෙක ලකුණු මාරු වෙන්නේ නැහැ. හැබැයි දෙක කඩලා ලියනවනේ මෙහෙම. එතනදි මේකේ ලකුණු අයින් කරනවා මොකද්ද ලියන්න ඕනේ? ඍණ 4යි කියලා ලියලා දැන් ධන මෙතන ඍණ 2 3යි කියලා ලියන්න ඕනේ. මෙතෙන්දි ලියන්න යන්න එපා. පැහැදිලි නේද? ආමුක දෙන්නත් දන්නේ. හරි නේද? හරි. ආහපේ හොඳයි හොඳයි. ඒක ආහපේ හොඳයි. ඒතකොට කට්ටිය නේද පටල ගන්නවා මෙතෙන්දී අයින් වෙන්නේ නැති කියලා. හරි. ඒ වුණා. මෙතන අනේ මහන්නේ වටිනව අනේ වගේ ප්‍රශ්න අහන්න. ඒතකොට මට මතක් වෙද්දි හැදේ ගන්න පුළුවන්. ඕන එකක් කියනම අහන්න. ඕන දෙයක් තියෙනවා නම් අවුල් තියෙනවා නම් අහන්න. මට මේ දැන තේරුන්නේ නැහැ කියලා. ඇයි එහෙම ගන්න කියලා කියන්න. හරි. ඊට පස්සේ තව ෆයිල් එකක් තියෙනවා. පොඩි කරුණු ටිකක් තියෙනවා. මතක තියාගන්න තියෙන්නේ හරිද? ගණන් ටික අදදී හුරු වෙයි තව. මොඩියුලස් කියලා තියෙනවා. හරිද? මොඩියුලස් කියන්නේ මාපාංග. ඔයාලා දන්නේ රිකැල් දෙක දෙපැත්තෙන් ගාව මා කවයි. මම කරන්නේ හරිද? පළට ගියා හරිද? දැන් හිතන්න ඔයාලා තියෙන x ධන iy කියලා. x ධන iy කියන ෆෝම් එකේ නේද? iy ෆෝම් එකේ යද්දී ඔයාලා මේකේ මාපාංග වෙන්නේ ඉතින් අපි ඉස්සර කියලා ගත්තා කියලා. ඔයාලා මේක මෙහෙම දැකලා රිකැල් දෙක දෙපැත්තේ ගහනවා. මේ මාපාංග කියන්නේ මේ මාපාංග කියලා කියන්නේ ඔයාලා දන්නවා එදා කරා මේක රිකැල් දෙක දෙපැත්තෙන් ගහනවා කියන්නේ ඒකේ න ලකුණක් උන උත්තරයක් ආවා කියලා හිතන ඍණ උත්තරය. ඒක අපි දන කරලා ගන්නවා. ඒකයි මේ දෙපැත්තේ රිකැල් දෙකක් ගහන්නේ. සමහරක් තැන්වල තියෙන අපිට ගන්න බෑ ඍණ උත්තර. හරිද? ඒකින්ද තමයි අපි රිකැල් එක බලකින්න තමයි රිකැල් දෙකක් ගහන්නේ උත්තරේ කොහොම ආවත් පේනවනේ වශයෙන් කරලා තියෙන එක මොකද තව ලකුණ නැහැ හරිද? මේ මාපාංක කියන එක අපි දෙපැත්තේ රිකැල් දෙකක් ගහපුවා යාලා මොන ධන උත්තරයක් ඍණ උත්තරයක් ආව ගමන් යාලා දන කරලා ගන්න තමයි කියන්නේ. ගන්න එපා කියන එක කියන්නේ රිනව. හරිද? ඒ වගේ කතන්දර තමයි කියන්නේ. හරිද? මොඩියුලස් කියන කතන්දර. සරල වශයෙන් පැහැදිලි කරේ. ඒතකොට මෙතන z එක ගහලා ඔයාලා කිව්වොත් එහෙම දැකලා ඔයාලා කියන මේකේ මෙහෙම හරි මේකේ මොඩියුලස් එක හරි හොයන්න කියලා. මෙන්න වචන හොයාගන්න. මොඩියුලස් එක හරි මේ රිකැල්ලක් ගහලා මේ z එකේ රිකැල් දෙපැත්තෙන් ගහලා හොයන්න කිව්වොත් ඔයාලා මොකද්ද කරලා තියෙන්නේ? මොකුත් කරන්න දෙයක් නැහැ. මෙතන තියෙන x වල තියෙන x පදේ i ගන්න එපා y පදේ අල්ලගෙන එකතු කරන්න. හරිද? x පදේ අරගෙන x පදේ වර්ගයක් ගන්න y පදේ වර්ගයක් අරගෙන එකතු කරන්න අරගෙන වර්ගමූල ගන්න. එච්චරයි කරන්න තියෙන්නේ. හරිද? ඒ කියන්නේ උදාහරණයකට මේව තිබ්බ කියලා දන්න මම ගණක් කරලා ගත්තොත් z සමානයි 2 ධන 3යි කියලා ලියපු කියලා දන්න සංකීර්ණ සංඛ්‍යාව. හරිද? ඔයාලට මේකේ ඉන්නවා ඔයාලට වෙන්නේ මොඩියුලස් එක හරිය මෙහෙම කැල් දෙකක් ගාලා වන්න කියනවා මාපාංගේ. ඒතකොට මොකද කරන්න ඕනේ? පළවෙනි එකේ x වල තියෙන වර්ගය ගන්නවා. හරිද? ඊට පස්සේ y වල තියෙන මොකක්ද අගේ i නැතුව y වල තියෙන අගේ 3නේ. 3ේ වර්ගය ගන්නවා. ඒක සම්පූර්ණ එකේ වර්ගමූලයක් ගන්න. ලේසි හරිද? ඊට පස්සේ මොකද මේ වර්ගමූල කීයට 4යි. මේකේ 3 දෙකේ වර්ගය 4යි. 3ේ වර්ගය 9යි. එතන එන්නේ කීයද? 9 4යි 13ක් කියලා එනවා. එතකොට 13 වර්ගමූල 13යි තමයි මේක මොඩියුලස් එක ගැහුවොත් එන්නේ. z සමානයි 13ක් කියලා එනවා. වර්ගමූල 13ක්. හරිද? එහෙමයි යන්නේ. එතකොට මොඩියුලස් එක ගන්නකොත් මොකද කරන්නේ ඔයාලා? ඉස්සෙල්ලාම කරන්නේ x වල තියෙන පදේ ගන්න, ඒකේ වර්ගය ගන්න. ඊට පස්සේ y වල තියෙන පදේ ගන්න, y ගන්න, y වල වර්ගය ගන්න. එකතු කරා ඒකේ වර්ගමූල ගත්තා. මේක තමයි මේ කියලා තියෙන්නේ. හරි? හරි. ඒක මොඩියුලස් කියලා හරි. ඔයාලා මොඩියුලස් කියලා අහයි සමහරලාට මොඩියුලස් වන්න කියයි නැත්නම් මෙහෙම දීලා මේක හොයන්න කියලා z දීලා මේක z එකේ මාපාංක හොයන්න කියලා කියනවා. මාපාංක කියන එක තමයි සිංහලෙන් තියෙන්නේ. හරිද? එතකොට මේක d not by මේ define by කියන කතන්දරේ කියලා තියෙන්නේ ඒකයි මේ. හරිද? මේක මේකට සමානයි කියලා මතක තියාගන්න. හරි? ගම් කරද්දී තේරෙයි. හරි? පොඩ්ඩක් තීරේ පැහැදිලි. හරි? හරි. ක්ලියර් කරා. හරි. ඊට පස්සේ පල්ලට ගියා. මේ එක්සැම්පල් ටිකක් තියෙනවා දැන්. හරිද? මෙන්න දැන් ඔයාලට කියන මෙතන බලන්න මෙතන මොකද්ද කියන්නේ find the modulus of each the following එක. මෙතන වචන තියෙන මොකද්ද modulus කියලා වචන තියෙනවා. හරිද? ඒතර ඔයාලා මම කිව්වා මොකක්ද දැක්කා මොකක්ද එන්නේ? මෙතන set සමාන කියලා නිකන් හිතන්නකෝ තියෙනවා කියලා මොකද්ද? 3 දාන 2යි කියලා තියෙනවා. හරිද? එතන මම මොකද්ද මේකේ set දැන් හොයන්න මාපාංක. එතන මොකක්ද එන්නේ? ලේසි වන්න මොකක්ද එන්නේ? එතන තියෙන 2 3නේ තියෙන්නේ. 3 දාන 2යි තියෙන්නේ. එතන මම කිව්වා 3ේ වර්ගය ගන්න කිරීම. 3ේ වර්ගය ධන 2ේ වර්ගය ගන්න. ඒකේ සම්පූර්ණකේ වර්ගමූලයක් ගන්න. එතන කීයද එන්නේ? 3ේ වර්ගය 9 අර මම කලින් හදපු ගාන්නේ. 9 ධන 4 කියනවා. එතන 4 කියන වර්ගමූල 13යි. 9 4යි 13යි. වර්ගමූල 13යි කියන මේක සුරු කරන්න යන්න බෑ. තව 13 ඉඳන් තියලා තියෙන. හරි. මාපාංක කියලා එන්නේ එහෙම ගන්න. හරි. ඕකේ නෝ ඒක. හරිද? ඒ පළවෙනි එකේ ගන්න. හරිද? හරි මේ දෙකනේ දෙලා තිබෙන්නේ. 13 හරි 13. ඊට පස්සේ මෙතන ලේසි හොඳ පොඩි දේවල් ගන්න තියෙනවා මේකේ. මෙතන මේ ටිකේ. ඊට පස්සේ මොකද ඍණ දෙක බලා ගන්න මෙතන. මෙතන දෙන්නේ මේ ගාන ගත්තොත් ඍණ 1 ධන i කියලා තියෙනවා. හරිද? අහන්න පස්ස අහන්න තියෙන ඒවා. පස්ස තියෙනවා නම් අහන්න කෙලින්ම අහන්න. හරි හරි. අහන්න පුළුවන් නම් අහන්න ඉතින් අහන්න බැරි නම් මැසේජ් එකක් හරි දාන්න. හරි. හරි. ඊට පස්සේ ඍණ ධන iනේ තියෙන්නේ. ඒතර ඍණ ධන i කියන එක වල ලියුවොත් මොඩියුලස් එක ගන්නවා i මෙසේජ් එක. ඒ වෙන්නේ නැහැ. z සමානයි මම ගත්තොත් ඍණ 1 ධන i කියලා i මේකට. එතන මොකද මම මාපාංක හෙව්වොත් මොකක්ද දීලා දී කියලා දැක්ක හෙව්වොත් මොකක්ද එන්නේ?
ඍණ එකේ තමයි සම්පූර්ණ එකේ වර්ගය ගන්නෙ. ඍණ එකේ සම්පූර්ණ වර්ගයක් ගන්න. ඒතකොට ඍණ ලකුණත් එක්කම අදාළ කරගෙන ගන්න. මෙතන තියෙන i තියෙනවා. i තියෙන මොකක්ද තියෙන්නේ? i වල ඉස්සරහින් මුකුත් ඒ කියන්නේ එකේ ඉලක්කම තියෙන්නේ. හරිද? මුකුත් නැහැ කියලා තමයි මෙතන එකේ ඉලක්කම තියෙන ඉස්සරහ. එතන ඉන්නේ මොකක්ද? i වල ඉස්සරහින් දාන එකේ වර්ගය කියලා එන්නේ. වර්ගමූල ගන්න තියෙන්නේ. එතකොට මොකක්ද එන්නේ මෙතන? ඍණ එකේ වර්ගය ධන 1යි. එකේ වර්ගය 1යි. එතකොට එන්නේ වර්ගමූල 1 ධන 1 කියලා කියන්නේ 2යි. වර්ගමූල 2 කියලා එනවා. හරිද? ලේසි ගන්න තියෙන එක. හරිද? හරි. උත්තරේ ඒක නේද? වර්ගමූල 2 කියලා. හරි. ඊට පස්සේ සරි ලොකු සංකීර්ණ දේවල් නැහැ. හොඳේ දැනට يعني මෙතන මේ ටිකේ පොඩි දේවල් ගන්න තියෙනවා. මොඩියුලස් කතන්දරේ කොන්ජුගේට් කතන්දරේ මට මතක තියාගන්න. හරිද? ගණන් හතරේ තව හුරු වෙනවා. තාම මුල ටිකනේ යන්නේ ඉන්න කව ගන්න එපා. ඊට පස්සේ මෙතනදී කොස් අන මෙතනදී දැන් මොකක්ද එන්නේ මේ කොස් තන i sin θ. දැන් මෙතන ඉස්සලා තිබ්බේ මොකක්ද ආගේ? මෙතන තිබ්බ අපිට හැම වෙලේම දීලා තිබ්බේ නිකන් x වලයි y වලයි. දැන් මෙතන කෝණ එකක් දෙන්නේ. කොස් හිතන්නේ කොස් 60යි කොස් sin 60යි වගේ කියලා හිතන්නකො. කොස් θ වගේ හරිද? දෙකම ඒ වගේ කියලා හිතන්න මෙතන. එතන මොකද්ද? ඒකෙත් මෙහෙම තමයි ගන්නෙ. අර විදිහම තමයි මොකක්ද දෙන්නේ? කොන්ජුගේට් එකත් ඉස්සර සමාන මෙහෙමයි දෙන්නේ. z එක ඉස්සරහින් cos θ දැන් i sin θ නේ ඉන්නේ. හරිද? දැන් මෙතන කොන්ජුගේට් එක ගන්නකොත් කොන්ජුගේට් නෙවෙයි සෝරි මොඩියුලස් එක ගන්නකොත් මොකක්ද දෙන්නේ මෙතන? ඔයාලා මෙහෙම ඊගල් දෙක ගහත් මොකක්ද දෙන්නේ? පයින් එකේ වර්ගය කියන්නේ x වල වර්ගය cos වර්ගය හරිද? cos වර්ගය θ ධන i වල තියෙන පදේ මොකද්ද? sin. sin වර්ගය θ කියලා ගන්න. සම්පූර්ණ එකේ වර්ගය ගන්න sin වර්ගය θ කියලා ගන්න. හරිද? මේකේ සම්පූර්ණ එකේ වර්ගමූලය තමයි ගන්න. ඔයාලා දන්නවා sin cos වර්ගය sin වර්ගය ධන cos වර්ගය θ කියන්නේ කීයද? sin වර්ගය θ ධන cos වර්ගය θ කියන්නේ මොකද්ද? අවකලනේ තියෙන සූත්‍රය බලා ගන්න චුට්ටක් හොඳේ. මතක නැත්තම් මේක කීසෙම එකත් කරා 1යි කියලා දාන්න. එතන මොකද වෙන්නේ? කෙලිම මේක රාශි ගන්න පුළුවන් 1යි කියලා. මේක 1යි කියලා ආල්සි කරා. තේරෙනවද? වර්ගමූල 1 කියලා. වර්ගමූල 1 කියවලා දන්නවා 1යි කියලා එන උත්තරේ. හරිනේ? හරි. දැන් කීයද එතන 1 නේද එන්නේ? හරි. මෙතන වල වෙනවා මෙතන 1යි කියලා. හරිනේ? උත්තර ටික හරි. අපි අද ටික හරි. හරි. ලොකු දේවල් නෑ. නිකන් අර يعني මහාපාංක ගැන මොඩියුලස් එක ගන්න කිව්වොත් හරි රෙදි පැති ටිකල් දැක්ක හරි ගහලා දෙනවා දැක්කොත් ඔයාලා ඒ විදිහට ගන්න. හරි. හරි. තේරෙනවද කියනවා? තේරෙන්නේ නැති නෑනේ. ඒක අවුලක් නෑනේ. හරි. ඊට පස්සේ දැන් මොඩියුලස් එකේ ප්‍රොපර්ටිස් තියෙනවා. හරිද? ප්‍රොපර්ටිස් කියලා කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ අරගෙත් ඒ විදිහම තමයි යන්නේ. හරිද? ඔයාලා හිතන සම්පූර්ණ හිතන සංඛ්‍යා දෙකක් තිබ්බ කියලා Z2 Z2 කියලා. මේක සම්පූර්ණ එක දෙපැත්තට කියලා දැම්මොත් අර විදිහම ලියන්න පුළුවන්. ඔයාලට මොකද්ද? වෙන වෙනම ලියන්න පුළුවන්. Z2 වෙනම ලියලා Z2 කියලා වෙනම ලියන්න පුළුවන්. මහාපාංක වෙන වෙනම ගන්න පුළුවන් දෙකේ. හරිද? බෙදීමෙදිත් එහෙමයි. බෙදීමක් තිබ්බත් සම්පූර්ණ කියලා දැක්වම ගහලා තිබ්බ කියලා හිතන්නකෝ. ඔයාලට පුළුවන් වෙන වෙනම ගන්න බෙදීමක්. ඒක වැරදි නෑ. වර්ගමූල වෙන වෙනම ගන්නවා වගේ තමයි මේකේ. දැන් වර්ගමූල තිබ්බොත් අපි මෙහෙම සම්පූර්ණ හිතන්නකෝ 5 බෙදීම 3 කියලා තිබ්බොත් ඔයාලා මොකද කරන්නේ? අපිට ගන්න පුළුවන් වර්ගමූල 5 වෙනම ගන්න පුළුවන්. වර්ගමූල 3 වෙනම ලියන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි මෙතනත් කරන්න එක වෙන වෙනම ගන්න පුළුවන් මහාපාංකෙන්. හරිද? දෙපැත්ත මොඩියුලස් එකෙන්. හරිද? හරි. එතකොට මෙතනදී අර හැම වෙලේම කියන්නේ එකට සමාන බිඳු කියන බිඳුන තවුල් දෙනවනේ. අන්ඩිෆයින්ඩ් එකයි මෙතන මේ ඉරි කැලක් ගාලා බිඳුන කියන්නේ. හරි. අසමානයි කියලා. හරි. හරි. එක්සැම්පල් එකක් කරමු. හරිද? දැන් ඔයාලට මෙතන කියන්නේ දැන් ඔයක බලා ගන්න ගන්න කරද්දී මෙතනට කියන ඔයාලට මෙතන මොඩියුලස් එක හොයන්න කියලා. හරිද? මේ මොඩියුලස් එක හොයන්න කලින් ඔයාලා ඉස්සෙල්ලා මෙතන අපි දැන් මෙතන තියෙනවනේ මෙතන ඉස්සෙල්ලා අපිට දීලා නැහැ කෙලින්ම දීලා නැහැ අර වගේ. හරිද? ඉස්සෙල්ලා දීලා තියෙන්නේ වරහණක් දීලා තියෙනවා. හරිද? ඔයාලා දැන් පුළුවන් මෙහෙම කරන්න. එක්කෝ මේක වැඩි කරලා ලියලා ගන්න පුළුවන් නැත්නම් වෙන වෙනම ගන්නත් පුළුවන්. හරිද? එකක් ඔයාලා පුළුවන් මේක වැඩි කරලා ගන්න ඕනේ නැහැ. මේක මොඩුලස් ගන්න දැන් ඔයාලා තීරිය දාන්න මොකක්ද දෙන්නේ? වැඩි කිරීම දෙකක් තියෙන්නේ මෙතන. සංඛ්‍යා දෙකක්. දැන් මම මේක මාපම් ගත්තොත් මෙහෙම ඉන්න දෙපැත්තට කියලා දෙන්නේ. හරිද? එතකොට මට පුළුවන් මේක ලියන්න කොහොමද? දැන් මෙහෙම ලිව්වොත් ඔයාලා බලා ගන්න. වැඩි කරන්න යන්න එපා මේක. හොඳ ගන්න පුළුවන් කෙටි ක්‍රම වලින් පාවිච්චි කරන්න. වැඩි කරන්න ඕන වැඩි කරලා ගන්න පුළුවන්. එන උත්තරේ එහෙම ඕනේ. මෙතන ඔයාලා ඉන්නේ මොකද්ද? දාන්න මේක එනවා මෙහෙම. ආරයක් 3 දෙකක්යි කියලා එනවනේ. ඒක දෙපැත්තටම කියන්න පස් දිනවා කියන්න. හරිද? හරි. මෙතන ඊකල් දැක්කත් ඔයාලා මේක මම කොහොම වෙන වෙනම ගන්න පුළුවන්. මොකද දෙක දාන i වල වෙන මේ කියන්නේ මාප මොඩියුලස් එක ගන්න. ඊට පස්සේ මෙතන 3 ඍණ දෙකක් i වල වෙන මොඩියුලස් එක ගන්න. හරිද? තේරෙනවද? ඒක ලේසියෙන් ගන්න. ඒ දෙක වෙන වෙන ඊකල් දැක් ගහලා යන්න. ඊට පස්සේ දැන් ඔයාලා දන්නවා අර විදිහට නෝමල් විදිහට කරගෙන යන්න. මේක මොඩියුලස් එක මොකක්ද දෙන්නේ? ඔයාලා දන්න x වල වර්ගය දැන් x වල තියෙන දෙකනේ. දෙකේ වර්ගය දාන මෙතන y වල තියෙනගේ ඉස්සරහින් එක තියෙන. මෙතන නෑ කියන්නේ 1. k වර්ගය වර්ගමූල ගත්තා. දැන් මෙතන වැඩි කිරීමක් තියෙන. ඒක මතක තියාගන්න වැඩි කිරීමක් තියෙනවා. වැඩි කිරීමක් කියලා තියාගන්න. එතන මෙතන එන්නේ මොකද්ද? මෙතන ගන්නත් x වල වර්ගය 3 වර්ගය. හරිද? එතන ඍණ. හරිද? ඍණනේ තියෙන. එතන ඍණ දෙක තමයි තියෙන ඉස්සරහින්. ඒතර වල පේනවා මෙතන i වල ඉස්සරහින් තියෙන ඍණ දෙක. හරිද? එතන මොකද්ද? ධන වාර ඍණ දෙකේ තමයි ගන්න ඕනි ඔයාලා වර්ගය. ඍණ කියන මැදි ලියන්න එපා වර්ධී එතකොට හොඳේ. මොකද ඍණ දෙකේ වර්ගයක් තමයි ගන්න. වර්ගමූල කියලා ගන්න. එතන මොකද්ද දෙන්නේ? මෙතන ඔයාලා දාන දෙකේ වර්ගය 4යි. 4 දාන 1. හරිද? වර්ගමූල කියලා ගත්තා. මෙතන වැඩි කිරීමක් තියෙනවා ආයසරය. මෙතන ඉන්නේ 3 වර්ගය 9යි. 9 දාන මෙතන ඍණ දෙකේ වර්ගය කියන්නේ ධන 4ක් කියලා එනවා. හරිද? මෙතන වර්ගමූල කියලා එනවා. හරිද? හරි. මේක තව ටිකක් සුළු කරන්න පුළුවන් මෙතනදී අපි කොහොමද දෙන්නේ? එතන කියන සාම සුළු කිරීම යන්නේ. හරිද? එතන 4 දෙන එක කියන්නේ වර්ගමූල 5 මෙතන එනවා. හරිද? මෙතන එනවා වර්ගමූල 13 කියලා. හරිද?
හරිනේ. ඒ උත්තර දෙකෙන් ඇවිල්ලා තියෙනවා. වර්ගමූල හරිනේ නැතුව. පහයි 17ක් තියෙන. හරිද? ඔයාලට තාම පුළුවන් මෙහෙම දෙයක් කරන්න. මේක දැන් තේරෙනවද? මෙතන තියෙන වර්ගමූල 5යි 13යි. ඔයාලා දන්නවා වර්ගමූල එහෙම තියෙද්දි ඔයාලට පුළුවන් මේ දෙකේ වර්ගමූල වල තියෙන ඔයාලා මේකේ වැඩි කරලා නිකන් ලියන්න පුළුවන් ඇතුළේ තියෙන පදේ. මේකෙන් වැඩි කරලා ලියන්න පුළුවන්. ඇතුළේ තියෙන පදේ වැඩි කරලා 13 වර 5 කීයද? 13 වර 5 ඉන්නේ කියලා 5 වර 3 15යි 65ක් කියනවා. පස්සරකේ 5 එකයි 65ක් කියනවා. එහෙනම් 60 වර්ගමූල 65යි කියලා ඔයාලට කෙලිම උත්තරේ ලියන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මේක මෙන්න මෙහෙම. උදාහරණ කරන පැහැදිලි කරොත් දැන් මෙතන වර්ගමූල 3 තිබ්බා කියලා. මෙතන වර්ගමූල 2 කියලා. හරිද? ඔයාලා මොකද නැහැ වර්ගමූල ලකුණු වැඩි කිරීමේ තියෙන. ඔයාලා කෙලින්ම ලියන්නේ මොකද්ද? මේක අපිට ඇතුළට ගෙනලා ලියන්න බෑ බෙදීම විදියට වගේම තමයි. සම්පූර්ණ එක අපිට ගෙනලා ලියන්න මෙහෙම. එතකොට කියන්නේ වර්ගමූල 6ක් කියලා ලියන්න පුළුවන්. ඒ වගේ නැත්නම් මෙතන කරන්නේ වර්ගමූල එක්ක වැඩි කිරීම එකතු කිරීම තිබ්බොත් කරන්න යන්න එපා. වැඩි කිරීම තිබ්බොත් විතරයි. හරිනේ? වැඩි කිරීමක් විදියට තිබ්බොත් ඒක ගෙනල්ලා මේ පදේ වර්ගමූල පදේ දෙක ඇතුළට දාගන්න බලන්න. බෙදීම තිකරෙත් අපි ඒකනේ. බෙදීම තික කරේ මොකද්ද? බෙදීමෙත් අපි වෙනම සම්පූර්ණ එක තියද්දි බෙදීම තියද්දි මොකද්ද එහෙම කරේ? කොහොම තියද්දි 13 බෙදීම දෙකක් කියලා තැන තිබ්බා කියලා. මොකද මම මේ වෙනම බෙදුවා නේද? 13 කියලා බෙදලා වර්ගමූල 2 කියලා වෙන වෙනම බෙදුවා. ඒ වගේම තමයි මේක වෙනම තියෙන එක අපි එකට දාගත්තා වගේ තමයි අරගෙත් කරේ. හරිද? ඒ වගේ මතක තියාගන්න මේ දෙක හරිද? ඒක තමයි සාමාන්‍ය වර්ගමූල කතන්දරේ යන විදිහ. හරිද? එතකොට උත්තරේ ගන්න බැරි වෙනවා. හරිද? හරි ඒක එන්නේ නැති නිතර ලොකු අමාරුවක් නැහැ එතන. හරි. මෙතන 65ක් කියනවා. හරි. හරි. ඊළඟ එක මෙන්න මෙතන ගාන. මෙතනදි මොකක්ද වෙන්නේ? මෙතන වලට පේනවා මෙතන මේ දෙකක් තියෙනවා. හරිද? අර වගේම තමයි මොකද ගන්න පළවෙනි එකේ කන්ජුගේට් එක ගන්නවා කියද? කන්ජුගේට් නෙමෙයි මොඩියුලස් එක ගන්නවා. එතන ඉන්නේ මං ගුවා. සම්පූර්ණ එකේ ඉස්සලා සම්පූර්ණ එකේ රිකැල් දෙයක් ගන්න දෙපැත්ත ඉස්සලා. එහෙම ගන්න මෙතන දෙපැත්තෙන් එනවා. ඊට අද ලියන්න පුළුවන් අර විදිහට වෙන වෙනම ලියන්න පුළුවන්. මෙහෙම ලියලා එකක් ලියනවා මෙහෙම. අනිත් එක එනවා කොහොමද එන්නේ? එක ධන i වල මෙහෙම කියලා ලියගන්න. හරිද? ඔයාලට මෙතන 3 වර්ගයක් තියෙනවනේ. ඒක පුළුවන් කෙලින්ම මෙතන මොඩියුලස් එකේ පිටින් ලියන්න 3 ඉලක්කමක් විදියට. ඒක මතක තියාගන්න. එතකොට මෙතන 4 තිබ්බනම් 5 තිබ්බනම් ඒක පිටින් ලියන්න පුළුවන් මොඩියුලස් එකම තියෙනවනේ. ඒක මොඩියුලස් එකේ පිටින් ගම ලියන්න පුළුවන්. නැත්නම් මෙහෙම නෙන්නේ දැන් ඔබ නැත්නම් තිබ්බොත් අර ඔහොමනේ මොඩියුලස් එක ගන්න අපි. ඔයාලට පුළුවන් කෙලින් මේක අවුලක් නැහැ. ඒක මේ පදේ එන්නේ මොකද වර්ගද 4 බලය 3 බලය කියන එක මොඩියුලස් එකේ පිටින් ලියන්න. එහෙම ලියන්න පුළුවන් කියලා මතක තියාගන්න. එතකොට ඒ විදිහට ඔයාලා උත්තරේ ගන්න ලේසියි. හරිනේ. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? දැන් අර විදිහට තමයි සුළු කරන්න දෙන්නේ. මොකක්ද දෙන්නේ? මේක මොඩියුලස් එක මොකක්ද දෙන්නේ? 3 මොඩියුලස් දැන් 3 දාලා 4ක් අයිනේ තියෙන්නේ. මොඩියුලස් එක මොකක්ද දෙන්නේ? 3 වර්ගය ගන්නවා. x වල වර්ගය ගන්නවා. 3 වර්ගය ගන්නවා. ඊට පස්සේ එන්නේ y වල වර්ගය. y නේ තියෙන්නේ. දැන් iy ෆෝම් එක කියන්නේ හොඳයි. ඔයාලා මතක තියාගන්න. තේරෙන්නේ නැත්තම්. iy ෆෝම් එක කියන්නේ y තියෙනවා මෙතන. y ෆෝම් එකෙමද 4 තියෙනවා. හරිද? දැන් 4 වර්ගය ගන්නවා. දෙක එකතු කරගත්තා. ඒකේ වර්ගමූල ගත්තා. හරිද? වැඩි කිරීම. මෙතන දැන් මොකක්ද තියෙන්නේ? 1 ධන i. 1 ධන i කියන්නේ මොකක්ද? දැන් මෙතන තියෙනවා 3 එක තියෙනවා. හරිද? ඔහොම ලියන්න. 3 වර්ගය මෙහි පිටින්ම තියාගන්නවා. 3 වර්ගයම තියෙනවා. හරිද? එතන මොකක්ද දෙන්නේ මෙතන? 1 ධන i වර්ගය ඔයාලා දන්න මොකක්ද? එකේ වර්ගය 1යි. පළවෙනි x වල වර්ගය ගන්න. ඊට පස්සේ i වල වද දෙන ඉස්සරහ 1 ඉලක්කම. 1 ඉලක්කම තියෙනවනේ. ඊට එකේ වර්ගය ගන්නවා. ඊට පස්සේ මේක සම්පූර්ණ එකේ වර්ගමූල ගන්න. හරිද? හරි. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? 3 වර්ගය මෙතන අපි සුළු කරගෙන යන ආයසරයක් බලගන්න. 3 වර්ගය කීයද? 9යි. 4 වර්ගය කීයද? 16යි. වර්ගමූල කොහොම එනවා? මෙතන සතුරු ගීමක් කරන්න පුළුවන්. මෙතන කීයද? එකේ වර්ගය 1යි. එක ධන කීයද? 1 1 ධන වර්ගමූල 2ක් කියලා එනවා. වර්ගමූල 2 3 බලය කියලා එනවා. හරිද? හරි. ඊට පස්සේ මෙතන එකතු කරාම මොකක්ද දෙන්නේ? 25ක් කියලා එනවා. හරිද? ඊට පස්සේ මෙතන එනවා කීයද? මෙතන ඔයාලා මෙතන පේනවද? මෙතන 25 වර්ගමූල ගන්න පුළුවන්. මෙතන දැන් මොකද කරන්නේ? මෙතන තියෙන ඔයාලා මෙහෙමනේ තියෙන්නේ ඔක. වර්ගමූල 2 වැඩි කිරීම වර්ගමූල 2 වැඩි කිරීම වර්ගමූල 2නේ තියෙන්නේ. හරිද? එතන ඔයාලා මම එදා දන්නවා. එදා මම කරා අනිත් හැරෙදිත් වර්ගමූල 2 වර්ගමූල 2 වැඩි කරාම මොකක්ද දෙන්නේ? උත්තරේ 2යි කියලා එනවා නිකන්. 2යි වර්ගමූල 2යි කියලා අපිට ගන්න පුළුවන්. කෙලින්ම එහෙම ගන්න ඕන ඔයාලට. හරිද? මෙතනදී එහෙම කෙලින්ම ලියනවා ලියන්න නැත්නම් මේ විදිහට බලලා ලියා ගන්න පුළුවන් ඔයාලට. එතන නැත්නම් මේක තියෙන්නේ අර විදිහටනේ. පැහැදිලිව තේරෙනවනේ එතන. මොකද වර්ගමූල 2 වැඩි කිරීම වර්ගමූල වාරයක් වර්ගමූල 6 වර්ගමූල 3ක් නේ යන්නේ. ඒතර වර්ගමූලේ වැඩි කරාම ඔයාලා දන්න මේ වර්ගමූල ලකුණු අයින් වෙලා ගිහිල්ලා ඇතුළතින් 2 ඉලක්ක විතරක් එනවා. මෙතන වර්ගමූල ලකුණු හිටිනවා. මෙතන අපිට ලියන්න පුළුවන් කීයද? 2යි මූල 2යි කියලා. හරිද? ඊට පස්සේ සමානයි. මෙතන වර්ගමූල 25 යගේ දන්නවා කීයද? 5යි. එතන මෙතන වැඩි කිරීම 2 වාරයක් මූල 2 කියලා එනවා. එතන මෙතන කීයද? දැන් අර ඉතින් සුළු කරලා ලියන්න කීයද? වර්ගමූල 10යි වර්ගමූල 2යි කියලා එනවා. හරිද? මේක තේරෙන්නේ නැති කෙනෙක් මෙන්න මේ කතන්දරේ තේරෙන්නේ නැති කෙනෙක් නම් කියන්න. දැන් වර්ගමූල 2 ගත්ත කතන්දරේ මම හිතනවා තේරෙන්නේ නැති කියලා මෙතන මොකුත් නෑ අර විදිහට වැඩි කරලා අපි ගත්තා. හරිද? වල මම ඉදක් කරා වර්ගමූල වැඩි කරද්දි ඒකේ වර්ගමූල ලකුණු අයින් වෙනවා. එකම පදය ඇතුලේ තියෙනවා නේද? මෙතන 2 ඉලක්කම තිබිලා මෙතනක් තියෙනනේ ඒ යකේම තමයි තියෙන්නේ. ඒතකොට තමයි මේක වර්ගමූල දෙක අයින් වෙලා ගිහිල්ලා මේ 2 ඉලක්කම කියලා එන්නේ. පැහැදිලිනේ? නැත්තම් කොහොම මෙහෙම එන්නේ හරිද? නැත්තම් තා පැහැදිලි කරොත් ඔයාලා වර්ගමූල 2 කියන්නේ භාග බලයෙන්. භාග බලය කියලා එනවා. හරිද? ආය 2 බලය කියන්නේ භාග බලයෙන්. ඔයාලා දන්නවා මෙතන මොකක්ද එන්නේ? දර්ශක වැඩි කරනවා කියන්නේ මොකද්ද මේ බල දර්ශක එකතු වෙනවනේ පාද සමාන නම්. ඒතර මොකද්ද 2 භාගය ධන
භාග කියලා එන්නේ. ඒතර මොකක්ද එන්නේ? භාගය තන භාග කියන්නේ කීයද? එකයිනේ. භාගය තුන එකයි. එකේ බලන්නේ බලන එක බලන කියන්නේ ඇත්ත එකම තමයි එන්නේ. ඒ වගේ ඩට් තමයි එන්නේ. ඒක අර මොකද අයින් වෙලා යන්නේ කතන්දේ. හරිනේ. හරි. මම හිතනවා තේරෙන්නේ නැති කියලා කතන්දේ. හරිනේ. ඒ විදිහට ගණිත 10 මතක දාලා උත්තරේට වැරදි දෙන්නේ. උත්තර දාන්න. හරි 2යි මුල 10. හරි උත්තරේ. මෙතන සර චුට්ටක් වැරදිලා නේ මෙතන. කී ගණන් චුට්ටක් ඉන්නේ. මේක හරියට උත්තර ලියාගත්තද මම ලියා මේක හරි නේද? හරිනේ මෙතන මේක උත්තරය යන්නේ මේක උත්තරේ ඉන්නවා. හරි පොඩ්ඩක් ඉන්න බලන්න මෙතන. මෙතන චුට්ටක් එහෙම වෙලානේ. මෙතන 3 වර්ගයේ 9යි 4 වර්ගයේ 16නේ. නේ? මෙතන 25 නේ. අනිවාර්යයෙන් මෙතන 25 යිදී 5 නේ දෙන්නේ. මේකෙන් අයින් වෙන්න ඕනේ මෙතන. පොඩසට වැරදිලා නේද මෙතන? නේද? මට කවුරුද කියන්නේ? ඒක හරිය නේද? දන්න කෙනෙක් කියනවා කියන්නේ. ඒත් උත්තරේ වල බලයි මොකද වෙන්නේ කියලා. මෙතන 3 වර්ග වල දන්න මෙතන කීයද දෙන්නේ? 3 වර්ගයේ 9යි 4 වර්ගයේ 16යි 16යි 9යි කියලා 25 ඉතින් වර්ගමූල 25 එක ගන්නවා පොඩක් අර මිස්ටේක් එකක් කරලා ප්‍රින්ට් මිස්ටේක් එකක්. 25 කියලා නේද? වලද 5 කියලා එන්න ඕනේ. නේද? හරි නේද? හදපු කෙනෙක් ඉන්න කවුරු කියන්න මට ඉන්න කෙනෙක්. හරි එහෙම නේද එන්න ඕනේ. මම අර මිස් කරේ නේද හදද්දි? ඔව් පොඩි අවුලක්. සර් කිව්වා එදා මට එදා මම රැකිති කරද්දි සර් කිව්වා මේක හදාගන්න කිව්වා කියලා කිව්වා. ඒ ඉන්නවද දන්නේ ඉන්නේ කෙනා ඉන්නවද මේක කියලා නේද? පොඩක් කියන්නේ. සර් හදාගන්න කිව්වා මේක එදා. මට මතකයි දෙලා මම එදා කරද්දි අර මේක කියලා. ඉන්නවද දන්නේ නැහැ චුට්ටක් මොන කවුරුද කියන්නේ හරිද මේක මේ පටල ගන්න එපා ඒක වල මේක උදාහරණ බලද්දී අර හිතන මොකද්ද මේක කරලා තියෙන්නේ කියලා. මේ චුට්ටක් මෙතන මෙන්න මේ කතන්දරේ මේ වර්ගමූල පහම අරගෙන තියෙන්නේ. මේක මොකද වර්ගමූල 25 ගන්න තියෙන්නේ. හරිද? මෙතෙන් තර කතන්දර තමයි දෙතෙන් ඉන්නේ දෙකේ වර්ගමූල දෙකේ තුන්වෙනි බලය කියලා අරගෙන මෙතන ඒතර වර්ගමූල 5 කියලා අරගෙන මෙතන දෙකේ ඉලක්කම පිටට රන් තියෙනවා. ඉතින් 5 තමයි දෙකෙන් වැඩි කරලා තියෙන්නේ මෙතන. හරි. හිතන්න එපා ඒක හරිනේ. හරි. අවුලක් තිබ්බොත් කියන්නේ හරිද? ඒක එහෙම තමයි එන්නේ. හරි. හරි. මේ ගන්න උදාහරණ පොඩ්ඩක් අවුල් හරි. මෙතන මෙන්න මේ තමයි වර්ගමූල අයින් වෙන්න ඕනේ. එතන මේ වර්ගමූල ඇතුළට යන්නේ නැහැ. එතකොට මේකේ දෙකේ ඉලක්කම පිට වෙනවා. හරි. 10 මුල දෙකේ ඉන්න ඕනේ. මුල දෙකේ ඉන්න. හරි. හරි. හරි ඊට පස්සේ දැන් අපි ගියොත් ඊළඟ ගන්න තුන්වෙනි ගන්නට. මෙතන මොකද මොඩියුලස් එක ගන්න කියන්නේ? හරිද? පටල ගන්න එපා ඉස්සර ගන්න උඩ කියවන්න. මම දැක්ක ගමන් මේක IY ෆෝම් එකට හදාන්න කියලා ඒව නෑ හොඳේ. S දාන IY ෆෝම් එකට හදාන්න කිව්වම තමයි මේක වැඩි කරන්නේ අර කොහොමද? මෙතන පාරස් කියන්නේ මෙතන. මොකද කන්ජුගේට් එක වැඩි කරන්නේ. යටපදේ කන්ජුගේට් එක වැඩි කරන්නේ. ඒ හින්දා ඒක කතන්දරේ කරන්නේ මේ හරිද? එතනින් ඒක වෙන්නේ හරිනේ. එතන කරන්න කියන එක මොකද්ද වෙන්නේ කතන්දර කියලා බලන්න. හරිනේ? හරි. පස්ත තියෙනවා නම් අහන්න තේරෙන්න තරම්ම දේවල් කරේ නෑ හරිද? මේක ගන්න මොකද්ද? ඔයාලා කියනවා මේක සම්පූර්ණ එකේ තමයි අපි ගන්න තියෙන්නේ මොඩියුලස් එක. හරිද? මොඩියුලස් එක ගන්නකොට මොකද්ද කිව්වා මම මෙතන දෙක ගද්දි වෙනම බෙදන්න බෙදීම ගන්න පුළුවන්. බෙදීම රූල් එක තියෙනවනේ. අර අපි දාන්න පුළුවන් වෙනම. මොකද්ද දෙක දාන අය වල වෙනම ගන්නවා. ලේසි හොඳේ. ගොඩක් ලේසි වෙනවා. ලොකුවට හිතන්න නෑ. රින දෙකක් අයි කියලා එනවා. ඊට පස්සේ මෙතන ඉරි කැලේ දැන් දෙපැත්තට ගන්න. දැන් වෙනම ගත්ත ඉරි කැලේ දෙක සම්පූර්ණ දෙක වෙනම ගත්තා. හරි මොඩියුලස් එක හඳ. වාට මේ වචන තේරෙන්න ඕනින්ද කියන්නේ ඉරි කැලේ කී මොඩියුලස් කියලා කියන්නේ හරිද? නැත්නම් ඔයාලා තේරුම් ගන්න තියෙන්නේ හරිද? ඊට පස්සේ මෙතන දෙක දාන අයි කියලා එනවනේ. දෙක දාන අයි කියන එක ඔයාලා දන්නවා මෙතන මොකද්ද ගන්න තියෙන්නේ? මොඩියුලස් එක ගන්නේ කොහොමද? දැන් මේ මොකද කියන්නේ මාපම් ගන්නේ කොහොමද? x වල වර්ගය ගන්නවා. x වල වර්ගය තියෙන්නේ දෙකේ තියෙන දෙකේ වර්ගය දාන i වල වර්ගය තියෙන්නේ i වල ඉස්සරහ තියෙන 1. එකේ වර්ගය සම්පූර්ණ වර්ගමූල ගන්නවා. යට එකෙත් එහෙමයි. යට එකෙත් තියෙන්නේ මොකද්ද? x වල 3 වර්ගය තියෙන්නේ. x වල තියෙන 3 වර්ග 3නේ. 3 වර්ගය ගන්න ඕනේ. 3 වෙන්නේ. 3 වර්ගය ගන්නවා. ඊට පස්සේ ධන දැන් තියෙන්නේ i වල තියෙන මොකද්ද? ඍණ 2. ඍණ 2 වර්ගය ගන්නවා. ලකුණත් එක්කම ගන්න තියා අර වර්ග ගන්න ටික අයින් වෙලා ලියන්න නැත්නම් ලකුණු. අපිට දන්නේ. මේක සම්පූර්ණ එකේ වර්ගමූල ගන්න. හරිද? ඊට පස්සේ මොකක්ද දෙන්නේ දැන්? ඔයාලා දෙන උද දෙකේ වර්ගය කීයද? 4යි. එකේ වර්ගය 1යි. ඒකේ වර්ගමූල ඔයාලා එකෙම උත්තරේ ලියන්න පුළුවන් කට්ටිය ලියන්න පියර මම ඔයාලා එන විදිහ පහදි ගන්න. තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් හරිද? එකෙම ලියන්න මේක උත්තරේ ගන්න පුළුවන් දෙකේ වර්ගය 4යි 1යි 5යි කියලා ලියන්න. මම මෙතන කීයද? 3 වර්ගය 9යි. මෙතන දෙකේ ඍණ දෙකේ වර්ගය කියන්නේ ඒත් 4නේ ධන 4 එන්නේ. ධන 4 මේක සම්පූර්ණ එකේ වර්ගමූල. හරිද? දැන් අර විදිහට ලියන්න පහ බෙදීම එතන පුඩ එන්නේ වර්ගමූල 5. හරිද? රට එනවා කියලා වර්ගමූල 13 කියලා. හරිද? ඔයාලා ඔන්න මේක අර විදිහට මම කිව්වා ලියන්න පුළුවන් කන්ද කියලා සම්පූර්ණ එකේ ඔහම අරගෙන පහ බෙදීම 13ක් කියලා ලියන්න පුළුවන් උත්තරේ ඕනේ. උඩ ලිව්වත් හරිය ඉතින් මෙහෙමයි. යන්නේ නැහැ සම්මත විදිහට ඒ විදිහට ලියන්න. ඒකද වෙලා තියෙන්නේ. පහ බෙදීම 13ක් කියලා. හරි? හිතට හරිනේ. තේරෙන්නේ නැති කෙනෙක් නම් කියන්න පැහැදිලි කරන ආකාරයට පැහැදිලි කරනවා වලට. මේ එහෙම තේරෙන්නේ නැත්නම් මකලු පැහැදිලි කරන තරම් දෙයක් නැහැ. ඒ කියන්නේ ඇත්ත කතන්දරේ. හරිනේ ලොකු අමාරුවක් නැහැ නේද ටිකයි හරිනේ අනේ මට බලන්න තේරුම් මම හිතන්නේ සමහරකට පොඩක් කටින් මේක බලලා තේරුම් ගන්න තිබ්බේ හරිනේ හරි හරි ඊට පස්සේ ඊළඟ එක
මෙතනදී. දැන් මෙතනදී මොකක්ද තියෙන්නේ? ඉතින් සම්පූර්ණ එකේ එකක් කියලා තියෙනවා. හරිද? ඔයාලා මේකේ සම්පූර්ණ එක මෙහෙම ගන්න. හරිද? මෙහෙම ගන්න පුළුවන්. ඒතර මම කොහොම මේක ලියා ගන්න පුළුවන් කියලා මෙහෙම අරගෙන 2 ධන i කියලා ඇවිල්ලා හරිද? සම්පූර්ණ එකනේ එන්නේ කොහොම? දාගත්තොත් කොහොම? 3 වලින් 2ක් i කියලා ලියන්න පුළුවන්. හරිද? හරිද? ඊට පස්සේ ඔයාලා පුළුවන් මේක මෙහෙම කරන්න. දැන් මෙතන තුනේ බලයක් තියෙනවනේ. දක්කින ෂොට් පාට වහගන්න. තුනේ බලය කියන්නේ මාපාංග කියලා පිටින් ඔහම ලියන්න. හරිද? පැහැදිලිද? නැත්තම් මෙහෙම කරන්න පුළුවන්. කෙනෙක්ට එහෙම කරන්න බැරි නම් තව ක්‍රමයක් තියෙනවා. හරිද? එහෙමත් ඕනේ වල මේක කරන්න පුළුවන්. මේක මාපාංග දාන්න කලින් වල පුළුවන් මේක මොකද්ද? සම්පූර්ණ තුනේ බලයක් නැතිනම් වල වෙන වෙනම ලියන්න පුළුවන්. 2 දන i වල තුනේ බලය ලියන්න පුළුවන් මේක. ආයි බෙදීම 3 2ක් i වල තුනේ බලය කියලා වෙන වෙනම කල්ලා ලියන්න පුළුවන්. හරිද? එහෙම ලියලා ගන්න පුළුවන්. අර විදිහට ගන්න පුළුවන්. කැමති විදිහට ගන්න. මේ විදිහට ගත්තොත් එන්නේ මොකද? අර විදිහම තමයි යන්නේ. මාපාංග ගන්න කියලා කියන්නේ මොඩියුලස් එක ගන්න කියලා කියන්නේ. දැන් 2 දන i වල කියලා මේක තුනේ ලකම් පිටින් ලියන්න. යට එකෙත් එහෙමයි. මාපාංග වල පිටින් දාන්න පුළුවන්. ගන්න වැරදි නේ ඒක. හරි? සෝරි. ඉතින් මෙතන ගත්තොත් 3 ඍණ එකක් i වල 3 වෙනි බලය කියලා ලියන්න පුළුවන්. හරිද? කැටි එකෙම ලිව්වත් එකයි මෙහෙම ලිව්වත් එකයි කොහොමත් එකයි ඔයාලා තේරුම් ගන්න. ලේසි විදිහට ලියන්න. හරි එතන මොකක්ද දෙන්නේ? දැන් ඔයාලා දන්නවා මෙතන 2 දන i වල 3 බලයක් කියන්නේ මොකද්ද? දැන් මෙතන ඉස්සෙල්ලාම 3 බලය කියන්නේ හරි. දැන් මොඩියුලස් ගන්න මොකද්ද? x වල වර්ගය ගන්න. x වල තියෙන දැන් 2 ඉලක්ක 2 වර්ගය මෙතන i වල තියෙන ඉස්සරහින් 1. ඒතර 1 වර්ගය දාන 1 වර්ගය වර්ගමූල සම්පූර්ණකේ ඒකේ 3 බලයක් බෙදීම ඊට පස්සේ මොකක්ද දෙන්නේ? යට 3 වෙන 2ක් අයිනේ තියෙන්නේ. 3 වෙන 2ක් අය වල අතර ඉදීම තමයි යන්නේ. x වල කීයද? x වල තියෙන 3 3 වර්ගය ඍණ දැන් ඍණ 2 තියෙන්නේ ධන ඍණ 2 තියෙන්නේ y වලට. ඍණ 2 වර්ගය ඒක සම්පූර්ණ එකේ වර්ගමූල වට ගත්තොත් පැහැදිලිලා තියෙනවා. මෙතන ඉන්නේ සම්පූර්ණ එකේ 3 වෙනි බලය කියලා එනවා. හරිද? හරි. එතන මොකද මෙතන 2 වර්ගය 4යි. කීයද? 2 වර්ගය 4ම ලියන්න ඕනේ නැහැ. 2 වර්ගය 4යි 1 වර්ගය 1නේ. එතන කියන්නේ වර්ගමූල 5 කියලා උඩ එනවා. ඒකේ 3 වෙනි බලය කියලා එනවා. යට මොකක්ද දෙන්නේ? 3 වර්ගය 9යි. හරිද? ඍණ 2 වර්ගය 4යි. 4යි 13යි කියලා එනවා. හරි. වර්ගමූල 13යි ඒකෙත් එන්නේ. සෝරි. වර්ගමූල 13 කියලා අරගෙන ඒකෙත් 3 වෙනි බලය කියලා එනවා. හරිද? අරගම තමයි රොල් කෙලින්ම දාගත්ත එකත් එකයි වෙනම කඩලා ගත්තත් එකයි වල කොහොම ගත්තත් අර එන විදිය එකයි. හරිද? ලේසි විදියක් බලන්න. හරිද? මම ඉතින් ඔයාලට කරලා වෙන්න තේරුම්වත් විදිහට ඊට පස්සේ මොකක්ද දෙන්නේ මෙතන දැන් ඔයාලට පුළුවන් මේක එක්ක එකට දාලා ලියා ගන්න පුළුවන් නැත්තම් වෙන වෙනම අගයන් ගන්න පුළුවන් මේක. හරිද? වෙන වෙනම අගයන් ගත්තොත් එතන වර්ගමූල 5 ඒව තුනක් නේද මෙතන. ඔයාලා ලියා ගත්තොත් එන වර්ගමූල 5 ගණය කියන්නේ මෙහෙම එන්නේ. බලන්න චුට්ටක්. හරිද? එතන මොකක්ද දෙන්නේ? මම කොහේ මේ දෙකක් වැඩි කරගත්තා මොකක්ද දෙන්නේ? 5ක් කියලා එනවා. 5ක් මුල 5ක් කියලා උඩ එනවා. හරිද? යට එකෙත් එහෙමනේ. යටත් තියෙන 13 ඔහොමනේ 10 වර්ගමූල 13 තුනන්නේ තියෙන්නේ. වැඩි කිරීම වර්ගමූල පාර තේරුම් ගන්න ලියන්නේ නැන්ද මේක. මුල 13 විතර වල දාන්න මේකේ දෙකක් වැඩි කරගත්තා මේක 1 13ක් වෙනවා. වර්ගමූල 13යි 13 කියලා. බෙදීම වර්ගමූල නේ 13යි වර්ගමූල 13 කියලා එකක් එනවා. හරිද? ඕන්න තව එකක් ලියන්න පුළුවන් මේක තව සුළු කරලා මෙයා බලන්න. මෙතන මොකද නේ 5 බෙදීම 13 කියලා ලියනවා මේක පිටින් එක. පිටින් තියෙන්නේ. අරක ඇතුළට දාලා ලියන ඕන්න කෙලින්. 5 බෙදීම 13ක් කියලා. හරිද? ඒක උත්තරයට එලා දෙන්නේ. හරිද? මේක උත්තරන් තියෙන කීයද? 3 බෙදීම දෙයක් විතර නම් තියෙන්නේ නැත්නම් කෙලින්ම අරන් නැහැ හිතන. උඩයි නේද? හරිද? මේක තේරුණා මේ ගත්තද? මම එහෙම ලියන්න පුළුවන් අර අර්ථය හදන්න හදලා පෙන්නන්න. එහෙම ලියන්න පුළුවන් නැත්නම් අර ඉදි ගත්තත් හරි. දැන් මතන් තේරුම් සහදලා තියෙන දේ කිව්වොත් එතන එහෙම හදලා තියෙන්නේ. මොකුත් වෙනසක් නැහැ. හරිද? මම අර සම්පූර්ණ කරමු වෙන වෙනම ගණන කතන්දරේ කෙලින්ම අරගෙන තියෙනවා. හරිද? ඒතකොට කෙලින්ම ඇතුළේ ආව කීයද? 5 බෙදීම 13නේ. මම අර වෙන වර්ග එකම දෙකට හදන්න පුළුවන් කියලා. කොහොමත් හරි. ඊට පස්සේ සම්පූර්ණ වර්ගමූල කියලා නේ ආවේ. ඒකේ සම්පූර්ණ 3 වෙනි බලය කියලා දෙන්නේ. හරිද? හරි. මම අර කලින් ගත්ත විතර කෙලින්ම මම ගන්න පුළුවන් කියලා ඒ විදිහට ගත්තා ලේසි වලට. හරිද? මම අර පැහැදිලි ගන්න ගත්තා විදිහට මම කිව්වේ ඔයාලා ගන්න පුළුවන් කියලා. හරිද? එතන ඔයාලා මොකක්ද දෙන්නේ මෙතන? මෙතන මොකක්ද අරගෙන මෙතනදී 5 බෙදීම 13 කියන්නේ කොහමද? වර්ගමූල කියන්නේ මේක භාග්‍ය බලය කියලා එනවා. භාග්‍ය බලය කියලා කියනවා. ඕක තමයි 3න් එකක් 3ක් කියලා තියෙන්නේ. ඒතර දන්න ඔයාලා අහන්න තියෙන ප්‍රශ්න තියෙනවා අහන්න. වර්ගමූල 5 හතරවෙනි බලය ආවොත් 25යි උත්තරේ. ඔව් හරි ඒ කියන්නේ ඔයා කියන වර්ගමූල 5යි මෙහෙම ආවොත් හතරවෙනි බලය ආවොත් 25 එන්නේ. හේතුව ඔයාලා දන්නවා මෙතන වර්ගමූල මෙහෙමනේ එන්නේ. ඔක මෙහෙම ලියන්න පුළුවන් අපිට වර්ගමූල 5 කියලා අරගෙන වඩ මෙහෙම ගත්තා මෙහෙම ලියන්න පුළුවන්. වර්ග කියලා ගත්තා හරිද? වර්ගමූල 5 වර්ග 5නේ. 5 වර්ගයේ 25 කියලා එනවා. අන්න හරි. ඒ කියන්නේ වර්ගමූල එන ගාන වල හිතලා ලියා ගන්න. නැත්නම් ඉතින් වැඩි කරලා හරි බලන්න. ටිකක් දිගට ලියලා වැඩි කරපන් තේරෙනවද? එන විදිහ හරිනේ. හරි.
මම කරා ගොඩක් ඒවා වර්ගමූල ටික පයින්නවා කියලා අර කලින් වීඩියෝ එකවල තියෙන පොඩ බලන්න හරිද? ඒ කියන්නේ කරපුවා මේකත් මම කරනවා මේකේ තියෙන තව හරි හරියට. ඊට පස්සේ ඔයාලට මෙතන පේන මොකද්ද මම මේ භාග බලයේ වර්ගමූල කියන්නේ. වර්ගමූල ලකුණ කියන්නේ භාග බලය කියන්නේ මෙතන මොකද්ද කරන්නේ? මෙතන සාදා දින දෙනවා නේ. අර විදිහට හදන්න ඕමත් හරි. උත්තර ලේසි තරම් තියෙනවා නේද? අර තුන බෙදීම දෙයක් කියලා. ඒ තරම් නැතුව මේකේ. තුනේ වරක් කියලා වෙනම අරගෙන නැතුව. හරිද? කොහොම හරි ගන්න උත්තරේ. මෙතන මේකේ හරිනවා කීයද? භාගය වැඩි කිරීම තුනනේ තියෙන්නේ. එතන මොකද්ද? තුන බෙදීම දෙකක් කියලා එනවා. එතන මොකද්ද? 5 බෙදීම 13 වාරය 3 බෙදීම දෙක. හරිද? මෙහෙම ඇදුන තමයි ලේසිද. මෙහෙම උත්තරේ ලේසි. අර සුරු කරගෙන මම එළියට ගත්තනේ. මම මේ කෙලිම අර එළියට ගත්තදී භාග බලය කියලා ආය අරගෙන වෙන වෙනම සුරු කරලා ගන්න පුළුවන්. නැත්නම් මෙහෙම ගන්න පුළුවන්. මෙහෙම ගත්තොත් ලිව්වත් උත්තරේ හරියන්නේ. කොහොම හරි කමන්නේ උත්තරේ ලියලා තියෙන අන්තිමට එනවනේ උත්තරේ මොකක්ද? මේ මොඩියුලස් එක ගත්තාම සුරු කිරීමද දාලා නැහැ උත්තරේ. මොකද හරිනම් හරි. මම තව සුරු කිරීමක් කරා එච්චරයි වුණේ අතන හරිනේ. හරි. පැහැදිලි නේද? හරි. තේරෙනවද කෙනෙක් නෑ නේද? හරි. මෙතන කෙලින් by 3 එකකින් අරන් දෙන්න මෙතන හරි. කෙලින් මේක හදලා දිනවා හරි. හරිද? ඒ කාරණේ එතන ටික තේරුණා නේද? එතන අවුලක් නැහැ නේද? හරි. ඒ ටික ඉවරයි පාර්ට් එක හරිනේ. ටියුටෝරියල් ටික යන්න බලන්න. ටියුටෝරියල් තිබ්බද ගන්න? ටියුටෝරියල් කීයක් තිබ්බ කරන්නේ? මේක නේද ගන්නේ? 15 නේද කරේ? ඊයේ 15ද කරේ? ඊයේ 17 කරේ නේද? 15 කරන්නේ හරිනේ. ඒවා ගන්නට යන්නේ තියෙන්නේ. ඔව් ඒ ගන්නට තියෙන හරි. මේ ටික හදාන්න බලා ගන්න හරිද? ලොකු අමාරු නෑ මේ හරි. දැන් මොකද්ද දැන් ඉස්සෙල්ලා හොයන්න කියන්නේ? express the each polygons in the xy form එක හදන්න කියලා කියන්නේ හරිද? හරි. මොකද්ද ඔයාලා කියන්නේ? මෙතන xy form එකේ යට තියෙනවා. ඔයාලා මෙතන අනිවාර්යයෙන්ම ඔයාලා දන්නවා. යට තියෙන පදේ conjugate එක වැඩි කරන උඩ යට දෙක. මොකක්ද දෙනවා? වැඩි කරන දෙකම බලා ගන්න. බලන්න ගානේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා ඉස්සෙල්ලා හරිද? කියලා තියෙන එක කරන්න. නැතිව කරන්න යන්න එපා දැන්. බලන්න express කියලා. iy form එකේ ඉන්නේ හොයන්න කියන්නේ. ඒතර මේකේ මොඩියුලස් එක හොයන්න යන්න එපා. හොඳේ. මොඩියුලස් එක හොයන්න කිව්වොත් විතරක් හොයන්න. හරි. ඊට පස්සේ මොකක්ද එනවා මෙතනදී? ඉතල දෙන මේක 1 2යි කියලා තියෙනවා. 3 රියන 2යි කියලා තියෙනවා. හරිද? ඔයාලා මං කිව්වා මේකේ දැන් x1 i form එක හොයාගන්න මොකක්ද දෙන්නේ? යටපදේ උඩපදේ දෙකම වැඩි කරන්න මේකේ conjugate එකෙන්. හරිද? යට තියෙන පදේ conjugate එකෙන්. යට තියෙන පදේ තමයි උඩ තියෙන පදේ නෙමෙයි. යට තියෙන පදේ conjugate එක ගන්නද? අදන්න 3 රියන 2යි කීයේ conjugate එක? මොකක්ද දෙන්නේ? මෙතන ඉන්නේ conjugate එක 3 ධන i තියෙන පදේ මාරු වෙන්නේ. i තියෙන පදේ තමයි අකුරු මාරු වෙන්නේ. ධන 2යි කියලා එන්නේ. හරිද? ඊට පස්සේ මොකක්ද දෙන්නේ? මෙතන මොකක්ද දෙන්නේ? කෙලින්ම ලියනවා මෙතන 3 රින උඩ යට දෙක වැඩි කරන වැරද්දක් වෙන්නේ ධන 2යි වැඩි කරනවා. සෙපෙදීම ආයෙත් මේක වැඩි කරනවා 3 ධන 2යි. ඔයාලා දන්නවා මේ වැඩි කරන්නේ නැයි නැත්තම් වැරදිනවනේ. හරිද? ඒක වැඩි කරලා අවුලන්නේ දෙක කැපිලා යනවනේ. ආ කැපිලා ගියාට කපන්නේ නැහැ ලියන්නේ. තේරුම් ගන්න දෙයක් ඉඳ. ඒක අර ලියන්නේ මේක අපිට මේ ගාන හදා ගන්න බෑ මේ විදිහට. හරිද? ඔයාලා දන්නවා මේ දෙක ගත්තාම මොකක්ද දෙන්නේ? මං කොහෙදා කරානේ මෙතන z දෙක වැඩි කරන්න ඕනේ. z මාපාංක වැඩි කරා මොකක්ද දෙන්නේ? උත්තරේ ඒකේ තියෙන x වර්ගය දන i වර්ගයට හොන්ඩින් එක කලින් කරානේ. ආ ඒකෙන්ද කෙලින් උත්තරේ ගන්න. යට ලියන්න පුළුවන් ඔයාලට උත්තරේ මොකද්ද? කෙලින්ම ලියන්න ඔයාලට අරපදේ උත්තරේ ගහලා මේකේ x වල වර්ගය x වල වර්ගය 3 වර්ගය දාන්න. දැන් y වල වර්ගය තියෙන මොකද්ද? 2. 2 ඉලක්කම තියෙනවා. 2 වර්ගය කියලා දාන්න. තියෙන්නේ මොකද්ද x වල මෙතන x දාන i y නේ x i වර්ගය තියෙන්නේ මෙතන y i වර්ගයනේ. i වර්ගයෙන් ගන්න හරිද? හරි. ඊට පස්සේ උඩ තියෙන එක නැති වැඩි කරන්න එනවා සාමාන්‍ය විදිහට බලලා කරගෙන යන්න එනවා සාමාන්‍ය වැඩි කිරීමක් විතර කරන් යන්න. ඊපස්සේ මේක වැඩි කරනවා මේකෙන් මොකක්ද දෙන්නේ? 3 වැඩි කරනවා එකෙන් 3යි. ඊපස්සේ එක වැඩි කරනවා මොකක්ද දෙන්නේ මෙතන? 2යි. දැන් ධන 2යි කියලා දෙනවා. හරිද? ඊට පස්සේ ආයෙ මම මෙතන ගත්තොත් මේක 2යි වැඩි කරනවා කීයද? 3යි. 2යි 3යි වැඩි කරන් කීයද? 2 වැඩි කරනවා 3ෙන් 6යි. 6යි ධන 6යි කියලා එනවා. හරිද? ඊට පස්සේ මේක වැඩි කරනවා ඉතින් මෙතන. 2 වැඩි කරනවා 2යි. 2යි වැඩි කරනවා 2යිකින්. හරිද? 2යි 2යි කියලා වැඩි කරාම මොකද දෙන්නේ? 2 වැඩි කරනවා දැන් කීයද? 4යි. i වැඩි කරාම i වලින් එනවා කීයද? i වර්ගයක් කියලා එනවා. මොකද දෙන්නේ? ධන 4යි වර්ගයක් කියලා එනවා. පැහැදිලිද? ඊට පස්සේ මම එන්න කරමු චුට්ටක් මකලා. දැන් තව සුරු කිරීම කරන්න බලන්න මෙතන. හරිද? යට මොකද යටපදේ සුරු කරගත්තාම මොකද දෙන්නේ? යට වෙන 3 වර්ගය කීයද? 9යි. 3 වර්ගය 9යි. 2 වර්ගය 4යි. 4 13ක් කියනවා. හරි එතන හරි. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? දැන් මෙතන බලන්න වෙන මෙතන එක වගේ පද දිනවා. මෙතන මොකද? 2යි දිනවා 6යි කියනවා. හරිද? එතන මොකක්ද දෙන්නේ? 2යි 6යි එකතු කරන්න පුළුවන්. එතන 3 දිනවා මෙතන. 3 ධන එතන 8යි කියලා එනවා. හරිනේ? ඊට පස්සේ මෙතන 4යි වර්ගය දිනවා. එතන මං කිව්වා i වර්ගය තිබ්බොත් දැක්කොත් ඔයාලා ගෙලින්ම i වර්ගය සමානයි ඍණ 1 කියලා ආශා කරන්න. හරිද? මොකක්ද දෙන්නේ? ධන 4 වලට මං ආශා කරනවා කීයද? ඍණ 1 කියලා ආශා කරනවා. හරිනේ? හරි. ඊට පස්සේ මං චුට්ටක් මේක කන්න හදන්න ටික ගන්නවා. ලොකු පුදා වරන්සුරු කරක් කරේ හරිද දැන් අර පොඩ්ඩක් ආයි කතන්දර එන්නේ තියෙන්නේ. ඒතර අල වෙන මෙතන එන්නේ කියලා උඩ. එතන පද එනවා කියලා 3 දාන්න 8යි. මෙතන 4 අඩි කරනවා ඍණ එකකින්. කීයද ඍණ 4ක් කියලා. කෙලින්ම උත්තර ලියන්න පුළුවන් ලියන්න මම ඔයාලා එන විදිහ පැහැදිලි කරන්නේ හරිද? ඍණ 4 ඍණ 4ක් කියන ඊට පස්සේ මේකෙන් 13ක් කියනවා. ඔයාලට වෙන මෙතන මොකද්ද? 3 ඉලක්කම 4 ඉලක්කම දෙන. කීයද? 3ෙන් තමයි 4 අඩු වෙන්නේ කියන්නේ. 3ෙන් 4 කරනවා කියන්නේ ඍණ එකක් කියලා. හරිද? මොකක්ද දෙන්නේ? එතන එනවා ඍණ 1
ධන 8ක්යි කියලා අපිට හිතමු 13ක් කියලා. හරිද? මේකුත් තව ඔයාලට මේක සුළු කරලා ලියන්න පුළුවන්. දැන් මෙතන මම කොහොම වෙනම බෙදන්න මේක. රින් එක බෙදන්න 13 කිරීම වෙනම. මෙතනනේ ධන 8ක්යි කියන එක වෙනම බෙදන්න 13. වැරදුන කොහේ හරි 3 ධන 2ක්යි කියලා. ඔව්. ඉසඩ් ඩෑෂ් නෙමෙයි. ඉසඩ් ඩෑෂ් කියලා කියන්නේ වෙනම කතන්දරයක්. හරිද? ඉසඩ් බා කියලා කියන්නේ මේකට. හරිද? එතකොට ඔයා ගණිද්දි මෙතන ඉසඩ් ඩෑ කතන්දරේ ධන කතන්දරේ තමයි වැඩි කරන්නේ. ඉසඩ් බා එකේ. ඒ කියන්නේ කොන්ජුගේට් එක කියලා කියන්නේ. අපි මම කරන්නේ එතන. කලින් කරේ කොන්ජුගේට් එක කියලා. ඊ විදිහට ටිකේ තියෙන කොන්ජුගේට් එක කතන්දරේදී කරන්නේ මේ. මේකේ බා එක ගන්න කිව්වොත් ඔයාලා වෙන්නේ මොකද්ද? එතන ඍණ i වල තියෙන පදේ ලකුණු මාරු කරලා ලියන්න තියෙනවා. ධන කියලා එන්න ධන කියලා දාලා තියෙන්නේ. හරිනේ? ඩෑෂ් නෙමෙයි බා කියලා කියන්නේ ඒකට. හොඳේ උඩින් ලියන්නේ බා කියලා කියන්නේ. ඩෑෂ් එක කියලා කියන්නේ මේකට. හරි? 3 වර්ගයේ දාන්න 2 වර්ගය ඍණ 1යි නෙමේද? 3 වර්ගයේ දාන්න 2 වර්ගයේ ඍණ 1යි කියලා. 3 වර්ගයේ 9නේ. හරිද? 2 වර්ගයේ 4යි. නේද? එතකොට ඍණ එකක් කියලා කියන්නේ ඍණ එකක් නේද වැඩි කිරීම ඍණ එකක් කියලා කියුවේ ඍණ එකේ වැඩි කරනවා කියලා. හොඳයි චුට්ට පැහැදිලි කරනවද සර්? වරදද කරන්නේ නෑනේ. මෙතන වල කියන්නේ මෙතන මොකද්ද ගත්තේ මෙතන යට i වර්ග ගන්න බැරි වුණා නේද? මගදී දාවේ මේ අර මගදී දාවේ මේකේ කතන්දරයක් තියෙනවා ඔන්න පෙන්නනවා ටිකක් ඉන්න. මම කෙලින්ම ආශා කරා මෙතන මේ යට තියෙන පදේ හරියද? මේකනේ කියන්නේ මෙන්න මේ යට තියෙන පදේට දාලා කගෙන් අහන්නේ. මෙන්න මේ පදේනේ දාන්නේ මේ පදේ මොකක්ද උනේ කියලා කතන්දරේ දාන්නේ. රින් එක ගත්තේ නැත්තේ කියලා නේද අහන්නේ. ඔය කතන්දරේ වල අහන්නේ මොකක්ද උනේ කියලා කතන්දරේ එකපාරට 13 ආවේ කතන්දරේනේ. ඒකට අපි කරා එක තියරියක් කරා මේ මර්ද. බලන්න තමයි මෙතන කරද්දී. මෙතන මොකද්ද වැඩි කරන්නේ මෙතන තිබ්බේ මම වැඩි කරේ මොකද්ද 3 ඍණ 2ක්යි නටපදේ දෙන්නේ. ඒකේ කන්ජුගේට් එකනේ ටිකන උඩට දෙකම දැන් නටපදේ විතරක් හිතන්න මෙතන තියෙන 2ක්යි කියලා දෙන්නේ. හරිද? මේක අපි ඉස්සෙල්ලා ඔප්පු කරා අතෙන්දී ඔප්පු කරගෙන එතන ඔප්පු කරලා දීලා තියෙනවා අපිට. මේකේ උත්තරේ කෙලින්ම අපිට ගන්න පුළුවන් 3 වර්ගය කියලා x වල වර්ගය කෙලින්ම ගන්න පුළුවන් y වල වර්ගය කියලා ගන්න පුළුවන් 2 වර්ගය කියලා ගන්න පුළුවන්. හරිද? ඒක තියෙනවා අතන මම පෙන්නනවා ඔයාලා හදන්න ඕනේ අද බලාගන්න. ඒක ආයි හදන්න යන්න එපා. ඒක කියන්නේ කෙලින්ම ලියන්න ආයි හදන්න ගන්න එපා. වෙලා අපරාධනේ. එනවා උත්තරේ. මෙතන බලන්න මෙතන මොන බලන්න චුට්ටක්. ඔයාලට පේනවද මෙතන? මේ කිව්ව කතන්දරේ. මේ z by වැඩි කර මේ එකක් ධන තියෙන එකක් ඍණ i y තියෙන. හරිද? ඒක වැඩි කරගත්ත උත්තරේ මොකක්ද දෙන්නේ? මෙතන ඍණ i y කතන්දරේ ආජ කරගත්තට පස්සේ මෙතන මේ අර කතන්දරේ කැපිලා යනවනේ මේ දෙක. මේක වැඩි කරගත්තා මේක වැඩි කරගත්තාම ඒක කරගත්තා මේ ධන i y x වල මේක කැපිලා යනවා. ඉතුරු වෙන්නේ මේ i වර්ගයේ ඒක. එතන මෙතන i වර්ගයේ ඍණ එක ආජ කරාම මෙතන කෙලිම උත්තරේ ගන්න පුළුවන් x වර්ගයේ y වර්ගයේ කියලා. මෙතන. ඒක තමයි අපි අර කෙලින්ම ගත්තේ අර යට තියෙන පද දෙක වැඩි කරලා කෙලින්ම ගත්තේ ඒකයි. මම ඉත කිව්වා ඒ කතන්දරේදී i වර්ගයේ කතන්දර ගන්න ඕනේ කියලා. අර a ඍණ b කතන්දරේදී පටල ගන්න එපා මෙතන. a ඍණ b a ධන b වගේ තිබ්බ හිතන්නකෝ ඔයාලා. හරිද? එතෙන්දී නම් ඔයාලා ලියන්න වෙන්නේ a වර්ගයේ ඍණ b වර්ගයේ එන්නේ. හරිද? මේකේ එහෙම එකක් නෑ i කතන්දරයක් ආපු ඉඳලා ඒකෙත් අර විදිහටම ඇවිල්ලා i වර්ගයක් ආපු ඉඳලා i වර්ගයේ ඍණ එක ආශ කරගත්තම මේක ධන වෙලා යනවා. එතන මොකක්ද වෙන්නේ මේකේ a වර්ගය දාලා b වර්ගය කියලා එනවා මෙතන i ආපු ඉඳලා. ඒ වගේ හිතන්න. පැහැදිලිද දන්නේ නැහැ. ඒක නේද ඔයාලා ඇහුවේ මගෙන්? ඒ ආපු එක නෑ එහෙම නේද ඇහුවේ? ඒක නේද ඇහුවේ ඒක. වෙන එකක් මොකද්ද ඇහුවේ නෑනේ. හරිද? ආපු කට්ටිය දෙතුන් දෙනෙක් ඇහුවා. හරිනේ දැන් අර එක්කන පැහැදිලිද අර මෙතන ආපු එක්කම i වර්ගය සමාන 1 නිසා කියලා එක්කන ආපු එක්කන එයාට ඇහුව එක්කන. හරිද එයාට? තේරුණාද දන්නේ? අතන අපි කරා මුලින්. හරිනේ ආ. ඒ අතනින් කෙලින්ම ගන්න එක. මොකද මේ ආයෙ හදන්න යන්න එපා. අපරාධ නේද? මං කිව්වා එතන මේ ඒ පදේ ධන තිබ්බොත් මෙතන පදේ තියලා මෙතන ඒක තුන දින කන්ජුගේට් එක තිබ්බොත් හරි මෙහෙම තිබ්බොත් එහෙම යන්න බෑ. තුන දින දෙකක්යි කියලා තිබිලා මෙහෙම හිතන්න ඔයාලා. කන්ජුගේට් එක නැතුව ඔයාලා දැන් ඍණ තුනක් කියලා ඔයාලා මාරු කරලා අනිත් එක මාරු කරලා තිබ්බා කියලා හිතන්නකෝ. මේක ඇවිල්ලා කන්ජුගේට් එක නෙමෙයි මේකේ. මේක වෙන එකක්. ඒක වෙන කතන්දරේ. කන්ජුගේට් එකක් නෙමෙයි. කන්ජුගේට් වෙන්න නම් මේකේක මේ i වල තියෙන පදේ තමයි ලකුණ මාරු වෙන්න ඕනේ. පැහැදිලි මම එදා කරා i වල තියෙන පදේ තමයි මාරු වෙන්න ඕනේ මෙතන. දානවා හරිද? මේ අනිත් එකේ ලකුණ මාරුලා හරියන්නේ නැහැ. හරිනේ? තියෙන ප්‍රශ්න අහන්න එම. හරි ප්‍රශ්න
හරි අන්නේ ප්‍රශ්න අහන්න හරිද? මේක වටිනවා සෑහෙන හරිද? එයා අපෙන් සෑහෙන ටිකක් එනවා හරි. හරි. ඒ උත්තරේ හරි නේද? මේ උත්තරේ දාපු හදපු කෙනෙක් ඉන්නවද? හරි හදපු කෙනෙක් උත්තරේ යන්නේ කීයද? එක රින. ඊට උත්තරේ යන්නේ කීයද? දැන් රින එක බෙදීම 13 නේද? රින එක බෙදීම 13යි. රින ලකුණට තියෙද? ධන 8ක් i බෙදීම 13ක් දාවේ. එහෙමද? 3න් අඩු වෙන්න බෑ රින 4න්. හරි මේකද උත්තරේට ආවේ. අද ඔයාලා ඉන්නවද? හරිනේ හරි. මම හිතනවා හරියට උත්තරේ හරි. හරියට වැරදුනොත් කියන්න උත්තරේ හරි සුරු කීමයි. ඊට පස්සේ ඊළඟ එක. මේකේදී ඔයාලා එන්නේ මේවා කතන්දරේදී ඔයාලා පේනවාද මේක මොකද්ද මේක හදන්න යන්න එපා මේක එක බෙදීම දෙක තුනක්යි කියලා තියෙන්නේ. මේවා මතක තියාගන්න අනිවාර්යෙන්. ඔයාලා මේක ලියන්න යන්න එපා මේ එක බෙදීම දෙක දාන්න එක බෙදීම තුනක්යි කියලා එහෙම. හේතුව මේක එහෙම යට තියෙද්දි ලියන්න බෑ අපිට. වෙන් කරන්න බෑ. යටනේ දාන්න ලකුණු ඔයාලා උඩ දාමු මෙහෙම තිබ්බනම් හරි. දෙක දාන තුනක්යි කියලා මෙහෙම තිබ්බනම් ඔයාලට යට දින දෙකක් කියලා තිබ්බනම් දෙක වෙනම ලියන්න පුළුවන්. යට ආවම පස්සේ එහෙම ලියන්න බෑ. හරිද? ඒකයි හිර වෙන්නේ අතන. හරිද? යට පදේට එහෙම ගන්න බෑ යාලට. හරි. එහෙම මතක තියාගන්න උඩ තිබ්බ විතරයි වෙන් කරලා ලියන්න පුළුවන්. ඒක මතක තියාගන්න. ඊට පස්සේ මෙතනදී දැන් මොකක්ද දෙන්නේ? මෙතන මම කිව්වා මෙතන වැඩි කරන්න මොකද්ද? කන්ජුගේට් එක වැඩි කරනවා. මේකෙන් දැන් කන්ජුගේට් එක මොකක්ද දෙන්නේ? දෙක දාන තුනකයි කන්ජුගේට් එක මොකද්ද? දෙක ඍණ තුනක්යි කියලා එනවා. උඩ යට දෙන්නේ වැඩි කරන්න තියෙන්නේ. හරි. ලේසි මේක න හරි. කොහොමද දෙන්නේ මෙතන? එක තියෙනවා. වැඩි කරන්න ඕනේ. වැඩිම තියෙන මෙතන තියෙන කියලා. දෙක දාන තුනක්යි කියලා. තුන තියෙන මෙතන. වැඩි කරන්න ඕනේ මොකෙන්ද? කන්ජුගේට් එක වැඩි කරන්න දෙක ඍණ තුනක්යි උඩ යට දෙන්න. යටත් වැඩි කරනවා දෙක ඍණ තුනක්යි හරිද? මුකුත් නැහැ කෙලින්ම අර මංගු කතන්දරේ තමයි. ආයෙ මේක හිතන්න යන්න එපා. x වල වර්ගයයි x වල කියන්නේ x වල තියෙන පදේ වර්ගයයි y වල පදේ තියෙන වර්ගය ගන්න කෙලින්. දැන් 2යි 3යි තියෙන දෙකේම. එතන මොකක්ද දෙන්නේ? එකක් ගන්න යට පදේට එනවා දෙකේ වර්ගයයි. y වල තියෙන මොකක්ද 3. 3ේ වර්ගය එකතු කර ගන්න තියෙන කෙලින්. හරිද? වර්ගමූලෙම ගන්න මොඩියුලස් කතන්දර නෙමෙයි කරන්නේ. හරිද? ඊට පස්සේ උඩ තියෙන්නේ මොකද්ද? ඒක ඊට පස්සේ ඍණ දෙක ඍණ තුනක්යි කියලා එනවා. ඊට පස්සේ යට පදේට එනවා මොකද යට සුළු කරගන්න දෙකේ වර්ගය තියෙන 4යි. දෙකේ වර්ගය 4යි. 3 වර්ගේ 9 කිය 13ක් කියනවා නේද? යට 13ක් කියනවා. එකතු කරන්න බෑ. එතන මොකද ඍණ දෙක ඍණ 3ක්යි වාරය යට 13ක් කියලා එනවා. ඔය වෙනම සුළු කරලා ලියන්න පුළුවන්. කොහොමද එන්නේ? දෙක බෙදීම 13 ඍණ 3 බෙදීම දැන් ලියන්න පුළුවන් වෙනවා. දැන් පැහැදිලි වෙනවා ඔයාලට. හරි. 13ක්යි කියලා iy ෆෝම් x තන iy ෆෝම් එකෙන් ලියන්න කියන්නේ. එන්න ඒක විදිහට ලියුවා. හරිනේ. මේක උත්තරේ ආවේ. හරිනේ. සමහර කට්ටිය කට්ටලා යනවා. දැන් ඔයාලට එන්න බැරිද? මේ මට එහෙම එන්න බැරි නම් චුට්ටක් කියන්න. අයතර කහලා අහන්න හරිද? කියන්නේ ඒකේ තියෙදි පාස් වෙන වීඩියෝ කරේ චුට්ටක් බලන්න හරිද? හරි. තේරෙන්නේ නැති තරම් දෙයක් තිබ්බ තේරෙන්නේ නැති තැන තියෙනවද කොහේ යන්නේ මේකේ? තියෙන ප්‍රශ්න අහන්නකෝ. එතකොට අනික් කඩේට පැහැදිලි වෙන්න අහන්න. අර ආපු කට්ටිය අවුලන්න ආපු එක හොඳයි. හරි හරි. ලිය ගන්නවා හරි. ලේසි හොඳයි. ක්‍රමයක් ගත්තා පස්සේ ලේසි මේ ටික. ඊට පස්සේ දැන් මේ ගන්න දෙන්නේ. ඉස්සරහ දෙකනේ ආයෙ මෙතන. මේකත් අදන්නේ අර විදිහම තමයි. මොකක්ද දෙන්නේ? මෙතන කන්ජුගේට් එක 2යි කියලා තියෙනවා. බෙදීම 4 දාන 3ක්යි කියලා තියෙනවා. හරිද? ඊට පස්සේ මොකක්ද දෙන්නේ? මම මේක වැඩි කරන්නේ මොකෙන්ද? 4 දැන් කන්ජුගේට් එක මොකක්ද දෙන්නේ? 4 රින 3ක්යි. 4 රින 3ක්යි කියන වැඩි කරන්නේ. යටත් වැඩි කරන්න ඒකෙන්. 4 රින බෙදීම කියලා ගත්තා හරිද? හරි ඊට පස්සේ මොකක්ද දෙන්නේ? සමානයි. එතන මොකක්ද දෙන්නේ? මේක ඔයාලා මං කිව්වා කෙලින්ම x වල වර්ගය y වල වර්ගය කෙලින්ම ගන්න පුළුවන්. හත. එතන x වල වර්ගය දෙන්නේ 4, y වල දෙන්නේ 3. හරිද? එතන මොකක්ද දෙන්නේ? යට මේ දිනනවා 4 වර්ගය ධන 3 වර්ගය කියලා ගන්න. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? දෙකක් අයිනේ තියෙන්නේ. මෙතන මම මේක වැඩි කරන්න පුළුවන් මෙතන මෙහෙම. ඔයාලා වෙන මේක වැඩි කරන්න පුළුවන් මෙහෙම වැඩි. කීයද දෙන්නේ? දෙකක් අය වැඩි කරාම මෙතන එන්නේ කීයද? 8ක් අයි කියලා හැදෙනවා. හරිද? ඊට පස්සේ මෙතන ආයෙ වැඩි කරනවා දෙකක් අයි 3ක් අයි ඍණ 3ක් අයි. ඒක දෙකක් අයි තමයි. දෙකක් අයි තමයි වැඩි වෙන්නේ ඍණ 3ක් අයිගෙන්. එතන මොකක්ද දෙන්නේ? ඔයාලට පේනවා මෙතන ඍණ තියෙන ඍණ 3 වල ඍණ 6ක් එනවා. අයි වැඩි කරාම අයිගෙන් අයි වර්ගයක් කියලා හැදෙනවා. ඊට පස්සේ මොකක්ද දෙන්නේ මෙතන? එතකොට 8යි අයිනේ තියෙන්නේ 8ක් අයි. එතන ඍණ 6ක් අයි කියලා එනවා. දෙකක් අයි ඊට පස්සේ ඍණ 3ක් අයි. අයි වර්ගයක් කියලා හැදෙනවා. හරි. ඊට පස්සේ දැන් ඔයාලා දන්නවා අයි වර්ගයක් දැක ගමන් අර මොකද්ද කිව්වේ මං කිව්වා කෙලින්ම අයි වර්ග සමාන ඍණ 1යි කියලා දාගන්න. මොකද මෙතන උඩ තියෙනවා 8යි i ඍණ දැන් i වර්ගයට මොකද්ද ඍණ 1 පරිස්සමෙන් දාගන්න මේ ලකුණු ඍණ 1 කියලා එන්න ඕනේ. ඊට පස්සේ මෙතන යට නම් කීයද 4 වර්ගය 16යි දාන්න 3 වර්ගයද 9 25 කියලා එනවා. ඊට පස්සේ එන්නේ කීයද 8ක් iද මෙතන වල වෙන මෙතන මේ ඍණ ලකුණු වෙනවා කීයද
8 ධන 8ක් i ධන ධන ලකුණු කරන ධන 6ක් කියලා එනවා. බෙදීම 25ක් කියලා එනවා. හරිද? ආවට නම් මේක වෙන බෙදන්න පුළුවන්. මොකද 8ක් i බෙදනවා වෙනම 25යි කියලා. ධන 6 බෙදනවා 25න් වෙනම. හරිද? දැන් ඉතින් අර ෆෝම් එකට මයිලා තියෙන i ධන කතන්දර වල ඕනේ. අර විදිහම ලියන්න ඕන නම් දෙකම ලියන්න. ඉතින් ඉස්සෙල්ලා 6 බෙදීම 25 කියලා අර මෙතෙන්ට ආවට පස්සේ හරි ඕන ලියන්න මෙතන i 25 කියලාම ලියන්න ඕන. හරිද? මේක උත්තරේට හදපු කෙනෙක් කියනද කවුරුහරි මේක? තේරුණා නේද? එච්චරම අමාරු නෑ නේද? සුළු කිරීමකට කරගෙන ගියේ අර ටික කෙලින්ම මෙතනට දාන්න. අද මේකෙන් හදුවද මේක හරිද ගාන? හරි? හරි මේ අමාරු නෑ හොඳේ. මේක ලොකු අමාරුවක් නෑ මේක හරිනේ. හරි. කොහොම ගණන් තමයි දුන්නොත් දෙන්න තියෙන්නේ හරි. කොහොම ගණන් කියන්නේ මේව ගණන් තමයි දෙන්නේ. මේව කියන්නේ මේ ගණන් නෙමෙයි. මේ ටිකක් දෙයි හරි. දැන් මෙන්න මෙතනදී. මෙතනදී කරන්න සෝරි. මේ ගාන ගත්තොත් ඔයාලට පේන මෙතනදී එහෙම ගත්තා කියන්නේ මේ ගාන. හරි. ඔයාලට පේන මේ ගාන මොකද්ද කරන්න තියෙන්නේ කියලා. දැන් එකපාරට ඔයාලා කියනවා කේ කතන්දර ගන්න පුළුවන්. මේක කනෙක්ට් පුළුවන් මේක දෙක වෙන වැඩි කරගන්න කතන්දර. හරි. ඉස්සෙල්ලා මේ මුකුත් කරන්න එපා. මේක දැක්ක ගමන් මොකද කරන්නේ? මේකේ තියෙන පොදු පදේ අරගෙන මේක පොඩ්ඩක් සුරු කරගෙන ඉස්සෙල්ලා. මොකද කරන්නේ මම මෙතන. මේකේ මේ පොදු පදේ ගන්න ඉස්සෙල්ලා. හරිද? පොදු පදේ ඉන්නේ මොකද්ද? ඉස්සෙල්ලා මේක ගහගත්තා. මොකද එන්නේ මෙතන පොදු පදේ. මෙතන තියෙනවා. 1 ධන 5ක් මෙතන i තියෙනවා. i වාරයක් 2 ධන 5ක් i කියලා ලියා ගන්න. හරිද? මෙන්න වැඩි කරගන්න පුළුවන් ඉතින් මම මේක කරන ඉතින් බලන්න පුතේ හරිද? වෙන ක්‍රමයක් තිබ්බොත් කියන්න කවුරු හරි ගන්නවා හරිද? ඊට පස්සේ මොකක්ද දෙන්නේ? උඩ එක ලියනවා දැන් මෙතන ඔයාලා පේනවා මෙතන අයිනේ ගත්තේ මෙතන 2ක් ධන 5ක්යි නෑ මේකේ. ඉන්න මේක වැඩි වෙන්න කීයද? 2ක් ධන 5ක්යි කියමු වැඩි වෙන්න ඕනේ. ධන අයිනේ තියෙන්නේ. ඒතර වෙන මෙතන මේ පදේ තමයි i තියෙන්නේ. මේ පදේ i නෑ. මේක වැඩි වෙන මොකද්ද? i වලින් වැඩි වෙන්න ඕනේ සරේ. හරි නේද? ගත්තේ තේරුණාද දන්නේ? මෙතන මේ පොදු පදේ ගත්තේ මෙතන i තියෙනවනේ. i තියෙන මෙතන 2ක් 5යි. දෙකම කරගත්ත ලියාගත්තා. නැති පදේ ලියන්න බෑ මේකේ. වැඩි කරන්න ලියන්න බෑ මේ නැති පදේ. 2ක් ධන 5ක්යි එක නෑ මේකේ. එහෙනම් මේකෙන් වැඩි කරලා ලියන්න ඕනේ. ඊට මේක ගණිත යන්නේ මේකේ i කියන පදේ නෑ. එහෙනම් මේක i වලින් වැඩි කරලා ලියන්න ඕනේ. හරිනේ? හරි ඊට පස්සේ මොකක්ද දෙන්නේ දැන් මේක වලට වෙන මේක වර්ගයක් වගේ. සම්පූර්ණකේ වර්ගයක් වගේ ලියන්න පුළුවන් නේ. එයි මේක වැඩි කිරීම ගන්න ඉන්නේ. 2 ධන 5ක්යි වල වර්ගයක් නෙන්නේ. මෙතන මොකක්ද දෙන්නේ? i වැඩි කිරීම i වලින් ධන i වර්ගයක් කියලා එනවා. හරිද? යට වුණ ලියන්න පුළුවන්. මෙතන ලියන්න i කියලා ලියලා 2 ධන 5ක්යි කියලා හදාන්න. මෙතන හදාගන්න තියෙන නැති කෙනෙක් කියනවා නම් කියන්නේ මේක ගත්තදී. පොඩක් හදාගන්න සුළු ගේම් හරිනේ. හරි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? තේරෙනවද නේද? ලොකු දෙයක් කරේ නෑ. එතන හරිය තට ටික. පොඩ සුගර ගත්ත පොදු පොතේ අරගෙන ඊට පස්සේ මෙතෙන්දි වලට පේනවා මෙතන මම සමානයි කියලා දානවා. මොකද කියන්නේ හරිනේ. ඔයාලට වෙනවා මේක වර්ග ගන්න පුළුවන්. ඔයාලා දන්න පළවෙනි පදේ වර්ගය. ඒ ධන b වල වර්ගය තමයි කියන්නේ හරිද? ඒ ධන b වල වර්ගය මොකක්ද දෙන්නේ? ඒ වර්ගය පළවෙනි පද දෙවෙනි පදේ වැඩි කරලා ලියනවා. දෙකෙන් වැඩි කරලා 2ක් ab ධන b වර්ගය වගේ එන්නේ හරිද? ඒ වගේම තමයි මේකෙත් යන්නේ හරිද? ඊට පස්සේ මොකද කරන්නේ අපි මෙතන? පළවෙනි එකේ වර්ගය. දෙකේ වර්ගය හරිද? ධන වල වෙන 5 වැඩි කරන්න ඕනේ දෙකෙන් ආයෙ එක දෙකෙන් වැඩි කරන්න. 5 වරක් දෙක 10යි. ආයෙ එක දෙකෙන් වැඩි කරපුවාම 20යි. ඒතර 20යි මෙතන i වගේ i තියෙන ඉඳලා 20ක් i කියනවා. 20ක් i ඊට පස්සේ තියෙන්නේ 5ක් i වල සම්පූර්ණ එකේ වර්ගය. ඒතර 5ක් i වල වර්ගයක් තමයි ගන්න. දෙවි පදේ සම්පූර්ණ වර්ගය කියන්නේ. සම්පූර්ණ එක වර්ග ගන්න ඉතින් මොකක්ද දෙන්නේ? 5ක් i ගත්තා 25ක් වාරයක්. මෙතන i වර්ගයක් කියලා මෙතන i වර්ගය වෙනම ගන්නත් එපේ. ධන 25යි i වර්ගයක් ධන i වර්ගයක් කියලා අර මේ අන්තිම i වර්ගය තියෙනවා. හරිනේ? බෙදීම ඊට පස්සේ මොකක්ද දෙන්නේ? මෙතන වල වෙන මම මේක වැඩි කරලා තියෙනවා මෙතන කීයද? 2ක් i කියලා ගන්න මෙතන. හරිද? ඊපස්සේ මේක වැඩි කරනවා අතර මෙතන කීයද දෙන්නේ? මෙතන i මනේ තියෙන්නේ. එහෙනම් මෙතන 5ම තමයි එන්නේ. 5යි i දෙකක් තියෙන ධන 5ක් i වර්ගයක් කියලා හැදෙනවා. හරිද? තේරුණාද නැද්ද අද විදිහේ මේ ටික? හරිද? හරි. පැහැදිලිද? IY ෆෝම් එක ගන්න හදන්නේ හරිද? තේරෙනද කියලා කියනවා ගන්න හරිද? ඊට පස්සේ මම කරන වැඩි මෙතන මම කන්න උඩින් හරිද? ඊට පස්සේ මම කරන්නේ මෙතන මේ දෙකේ වර්ග කීයද? 4යි. ධන 20ක් i තියෙනවා මෙතන. මෙතන වල 25ක් i වර්ගය i වර්ගය තියෙනවා. මෙතන මොකක්ද දෙන්නේ? 25ක් ධන 25ක් i වර්ගය i වර්ගය කියලා දෙකම i වර්ගය තියෙනවා. 25ක් x වර්ගය වගේ තමයි තියෙන්නේ. x වර්ගය ධන x වර්ගය වගේ තමයි තියෙන්නේ මෙතන. හරිද? එහෙම හිතන්න. x වර්ගය වගේ තමයි. මෙතන කීයද? 26ක් x වර්ගය වගේ මෙතන 26ක් i වර්ගය කියලා හැදෙනවා. හරිද? මෙතන 20ක් i කියන එක තියෙනවා මෙතන එහෙමම.
20යි මුකුත් වෙන්නේ 20යි කියන එක තියලා ඊට පස්සේ මොකක්ද දෙන්නේ මෙතන 26ක් i කියලා i වර්ගයක් කියලා හදෙනවා 26ක් i අර කන්නේ අට දෙක මම ලියන විතරක් ඒ විදිහට මොකක්ද දෙන්නේ ඊය හදනවානේ එතන කීයද බෙදීම කියලා ගත්තා 2යි ධන 5යි වර්ගයක් කියලා ගත්තා. හරිද? මෙතෙන්ට ගන්න තේරෙන ටික කියනවා නම් අහන්න මොකක්ද උනේ කියලා කතන්දරේ ගත්ත කතන්දරේ එහෙම. හරිද? මෙතෙන්ට ගන්න තේරුණා නේද? අර ෆෝම් එක හදාගන්න x ධන iy ෆෝම් එක හදාගන්න දන්නේ. පැහැදිලි වුණාද ඒක? තේරුණා නැද්ද ඒක? හරිනේ? මම හිතුවා තේරෙන්නේ නැති කියලා. අවුලක් නැහැ ඒක. හරි. ඊට පස්සේ දැන් මෙතෙන්ට හදාන්න පුළුවන් වලට මේ ටික හදාන්න තේරෙනවා හරිනේ ඊට පස්සේ මුකුත් නෑ අර තින් ටික ඉස්සෙල්ලාම i වර්ග කියලා බංකෝ දැක්කම ඒක i වර්ගය ආශ කරගන්න හරිද i වර්ග තියෙන එක මොකක්ද දෙන්නේ i වර්ග තියෙනකොට i වර්ගය ආශ කරගන්න ඒක සමාන ඍණ එක කියලා ඉන්නේ හරිද ඊට මොකක්ද දෙන්නේ එතන 4 කියලා තියෙනවා 4 ධන 20යි i කියලා තියෙනවා හරිද මෙතන තියෙන්නේ මොකද්ද 26 i වර්ගය අපම මොකක්ද දෙන්නේ 26 වාරයක් ඍණ එක කියලා එනවා මම ලියන්න ඕනේ නැහැ මේක කෙලින්ම ආශ කරලා ලියන්න හරිද යට පදයකට ආශ කරන මොකක්ද දෙන්නේ දෙකක්යි මෙතන ධන 5 වාරයක් ඍණ එක කියලා i වර්ගය මෙතන තියෙන්නේ i වර්ගය තිබ්බ මෙතන i වර්ගය තිබ්බ එක තමයි ආශ කරගත්තේ හරිද හරි හරිද ඊට පස්සේ දැන් ඔයාලට සුළු කිරීමක් කරන්න පුළුවන් තමයි මොනවද දෙන්නේ මෙතන 4යි මෙතන මේක වැඩි වෙනවා කීයද 4 ධන මෙච්චර ලියන්න ඕනේ නැහැ පේලි හොඳේ මේ ඔයාලට තේරුම් ගන්න ලියන්නේ ඔයාලා කෙම ලියන්න නැත්නම් ඔයාලට තේරෙන්න තියෙන මෙතන තියෙන 20යි මේ පොඩි තමයි ලියනවා ලියන්න එපා පේලින් පෙළට කෙලින් උත්තර ගන්න පුළුවන් ගන්න මෙතන මොකක්ද දෙන්නේ දෙකක්යි මෙතන එනවා ඊට ඍණ 5ක් කියලා එනවා හරිද ඍණ 5ක් කියලා හරිද හරි දෙකක්යි දැන් යට එක හදාගත්තා හරිද ඊට පස්සේ දැන් මොකක්ද දෙන්නේ සමානයි කියලා එනවා මෙතන අතත් සමානයි 26 ඍණ 26 තියෙන මෙතන ඍණ 26න් තමයි මෙතන 4 අඩු වෙන්නේ. ඒතර කීයද? ඍණ 26න් 4 ගියාම ධන 22ක් දෙනවා. දැන් 22යි ධන 22 ධන 20ක්යි කියලා හැදලා දෙකක්යි 25ක් කියලා හදනවා. පැහැදිලි නේද? හරි නේද? මෙහෙම දෙන්න මේක. හරිද? පැහැදිලිද? සුළු කිරීම ටිකක් කරලා ගියේ හරිද? හරි. ඊට පස්සේ ක්‍රම දෙකක් තියෙනවා හදන්න මම මේ ක්‍රමයක් හදන්නේ හරිද? හරි. දැන් මේක එතන මොකද්ද අන්තිමට මේක හදාගන්න. මේක හදාන්න නවත්ත ගන්න බෑනේ. අපි අර විදිහටම හදාගන්න ඕනේ. දැන් ආයෙසර කර දෙනවා. දැන් මේ කන්ජුගේට් එකයි වැඩි කරගමු. මම හදාගත්ත තියෙන විදිහට වැඩි කරන ගිහිල්ලා sorry රින දෙක sorry රින හරි රින දෙක sorry හරි ඒක දාලා කිව් වෙලාවට නැත්තම් ගන්නවා තියෙනවා. හරි. මේක දෙක හරි. හරි. ඊට පස්සේ ඊට පස්සේ මොකක්ද දෙන්නේ මම මෙතන මේක මම ලියනවා පොඩ්ඩක් ලියා ගන්නවා පේන්න 22 ධන 20යි බෙදීම හොම තියෙනවා යට තියෙනවා දෙකක් අයිරින 5 කියලා හරියද ඊට පස්සේ මොකක්ද දෙන්නේ අපිට සමානයි කියලා අරගන්නවා ඊට පස්සේ මම මේ කන්ජුගේට් එක වැඩි කරගන්න දෙපැත්ත උඩ යට දෙකම හරියද මොකද කරන්නේ මම මේක වැඩි කරනවා දෙකේ උඩ යට දෙක වැඩි කරනවා මේකේ කන්ජුගේට් එක යට පදේ කන්ජුගේට් එක හරියද යට පදේ පදේ කන්ජුගේට් වෙනවා දෙකක්යි දැන් දැන් මෙන්න පටල ගන්න එපා හරියද දෙකක් අයිරින 5නේ තියෙන්නේ එතකොට මේක කන්ජුගේට් එක මොකද්ද? ඔයාලා ලියන්න එපා දෙකක්යි ධන 5 කියලා. එතකොට මට i පදයකනේ මාරු වෙන්න ඕනේ. i පදයක දැන් පුරු වේදද්දි එකපාරට ලියනවා ධන 5ක් කියලා. එන්න ඕනේ මොකද්ද? ඍණ දෙකක්යි ඍණ 5 කියලා එන්න. දැන් මේක මෙහෙමනේ තියෙන්නේ. ඍණ 5 ධන දෙකක්යි තියෙන්නේ. පටල ගන්න එපා එකයි මම කිව්වේ. මොකද්ද මාරු වෙනවා කොහොමද? ඍණ 5 ඍණ දෙකක්යි කියලා මාරු වෙනවා. දැන් මේ ඍණ දෙක මම කියන්නේ ඉතින් මාරු කරලා ඍණ මාරු කරලා. i වල තියෙන පදේ තමයි මාරු වෙන්නේ. x වල තියෙන පදේ නෙමෙයි. ඒක මාරුලා තිබ්බා කියලා හිතන්න යන්න එපා. හරිද? ඒක මේ තියෙන එකක් ඉස්සරහා තියෙන පදේ ලියන්න යන්න එපා. හැම වෙලාවෙම i තියෙන පදේ මාරු කරලා ලියන්න. i තියෙන ඉස්සරහාද පස්සාද කියන ප්‍රශ්නයක් නෙමෙයි. i වල තියෙන අගය කියන්නේ ධන තිබ්බොත් ඍණ තිබ්බොත් ධන. හරිද? දැන් මෙතන මම ලියන්නේ මොකද්ද? ඒක දැන් අපි පරිස්සමෙන් හදන්න කියලා ගාන. ඒතර වරදින් හින්දා. ඒක මොකද්ද මෙතන තියෙන්නේ? i වලගේ ඍණ තියෙනවා. එතන මොකද්ද ලියන්න ඕනේ? ඍණ දෙකක්යි ඍණ 5 කියලා එනවා. මැද මාරු කරන්න එපා. කන්ජුගේට් එක වලට ඍණ මෙතන iනේ. එතන දෙන්නේ කොහොමද? ඍණ දෙකක්යි ඍණ 5ක් කියලා එනවා. එතකොට දැන් ඔයාලා මෙතෙන්දී මොකද වෙන්නේ? අර විදිහට තමයි යන්නේ. මොකද මේ දෙක අරට ලියන්න පුළුවන් කෙලින් මොකද්ද? x වල වර්ගය ලියන්න උතන. x වල තියෙන මොකද්ද මේකේ? x වල තියෙන්නේ දැන් මේ තියෙන y වල එක. iත් එක යන මෙතන තියෙන x වල තියෙන 5 හරියද? හරි. එතන තියෙන මොකද්ද? දැන් x වල තියෙන ඍණ 5. හරිද? y වල තියෙන්නේ
දෙක. හරිද? ඍණ පහ තියෙන්නේ. හරි. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? මම ගන්නෙද්දි මොකද්ද ගන්නේ? 8 පදේ කොහොමද ගන්නේ? දෙකේ වර්ගය කියන්නේ x වල දැන් මෙතන තියෙන පහේ ඍණ පහේ වර්ගය x තියෙන ඉස්සර ලියන පහේ වර්ගය ධන දැන් තියෙන්නේ y වල එක දෙකේ වර්ගය. මොකුත් වෙනසක් නැහැ හොඳේ. එතන පටල ගන්න එපා. ඔයාලට එහෙම තේරෙන්නේ නැත්නම් මේක ඉස්සර කරලා ලියා ගන්න එනවා. ඍණ පහ ධන දෙකක්යි කියලා ලියාගෙන එහෙම තේරෙන්නේ නැත්නම් එහෙමත් පටල වෙනවනම් මෙතන මේකෙන් වැඩි කරනක ලියන්න. ඍණ පහ ඍණ දෙකක්යි කියලා වැඩි කරනක ලියාගෙන පටල වෙනවා නම් හරිද? හරි මං කෙලින්ම අර පැත්තට ගත්තා. අයිඩියා යන්න ඕන නැති ඉතින් හරි. හරි ඊට පස්සේ මෙතන මොකක්ද හරි මෙතන ඒක හරිනේ. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? පැහැදිලිද ඔයාලට? හරිනේ. මේක පටල ගන්න බෑ. පටලන නැත්නම් මෙතනදී ඔයාලා හිතන්න මෙතන තිබ්බා කියලා. මෙතන ඍණ තිබ්බා කියලා. මෙතන ඍණ නැතුව අර ගන්න හදනවා මේකේ. අගේ ධන කියලා. මොකද ධන කතන්දර තියෙන්නේ. මොකද ඍණ පහ තියෙන උත්තරේට. තේරුම් ගන්න. අනිත් පැත්තට ලිව්වොත් එන්නේ කොහොමද? ඍණ පහ ධනනේ ඔහමනේ එන්නේ. ධන දෙකක්යි ඔහමනේ යන්නේ. ඒතර ඍණ පහ නේද උත්තරේ තියෙන්නේ x වලට. පැහැදිලි නේද? එහෙන් දෙක පටල ගන්න එපා. මෙහෙම ලියා ගන්න තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් නැත්නම් ඔයාලා මෙතනදී හිතනවනේ මෙතන ඍණ පහ දානවා කියලා ගන්නවා කියලා නෑ. මෙතන x වලගේ ඍණ පහ, මෙතන y වලගේ ඍණ පහ. හරිද? මෙතනදී තමයි මාරු වෙන්නේ. උදාහරණයක් විදියට. හරිනේ? ධන කතන්දරේ විතරක් කර. ඒක කරගද්දි හරි. පටල ගන්න. ඊට පස්සේ උඩ එන්නේ මොකද්ද? උඩ තියෙන එකත් සාමාන්‍යයෙන් වැඩි කරලා ලියන්න තියෙනනේ. මොකද 22 වැඩි කරන්න ඕනේ කීයද? ඍණ 22 වැඩි කරන්න ඕනේ කීයද? ඍණ දෙකක්යි. ඍණ 22 දෙකක්යි වැඩි කරන්න කීයද එන්නේ? 22 දින දෙකෙන් වැඩි කරාම ඍණ 22 44යි. අයි එකක් තියෙනවා ධන 44යි. අයි කියලා හදනවා. හරිද? හරි. ඊට පස්සේ ඒක හරි. ඊට පස්සේ ආයෙත් මේක වැඩි කරනවා කින්ද? 5යි. එතකොට ඍණ 22 5න් වැඩි කරාම කීයද එන්නේ? ඍණ 22 තමයි ඍණ 5න් වැඩි කරන්නේ. එතකොට කීයද එන්නේ? ධන 110නේ. 22 5න් වැඩි කරාම 22 5න් වැඩි ධන 110යි. ආයි මොකුත් නැහැ. ඊට පස්සේ ආයෙසරයක් මම මේක වැඩි කරත් එන්නේ නිල් පාටින් ගත්තා. 20 වැඩි කරන්න ඕනේ ඍණ දෙකක්යි. 20 තමයි 20යි තමයි වැඩි කරන්න ඍණ දෙකක්යි. 20යි තමයි අර වෙනවා 20යි වැඩි කරන්න ඍණ දෙකක්යි. එතන මොකක්ද දෙන්නේ? i වැඩි කරාම i වර්ගයක් එනවා. ඍණ 20 වැඩි කරන දෙකෙන් ඍණ 40ක් i වර්ගයක් එනවා. ඍණ 40ක් i වර්ගයක් කියලා එනවා. ඊට පස්සේ හරි. ඊට පස්සේ ආයෙ මේක වැඩි කරන 20 වැඩි කරන්න ඕනේ. ආයෙ මොකද්ද? ඍණ ධන 20ක් වැඩි කරන්න ඕනේ. බලා ගන්නද? ධන 20ක් i වැඩි කරන්න ඕනේ මොකෙන්ද? ඍණ 5යි. එතකොට 20 වැඩි කරන 5න් කීයද? 100යි. ඍණ 100යි. එතකොට 100ක් i කියලා එනවා. හරිද? ඍණ 100ක් i කියලා එනවා. පැහැදිලි නේද? හරි. නිකන් වැඩි කරගත්තේ ඔතන වරණසුරු කරන ඒවා කරන්නේ හරිද? පුදු දේවල් නෑ හරි. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ මොකද්ද ලියන්නේ? මම යටපද ටික ගත්ත සුළු කරලා ඉවර කරගත්තත් අර ටික. පහේ වර්ගය කීයද? ඍණ පහේ වර්ගය 25යි. මෙතන ලියන්නේ 25යි. පහේ වර්ගය. දෙකේ වර්ගය කීයද? 4යි. 25යි 4යි කීයද? 29යි. හරිනේ. හරි. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? මම මෙතන කෙනෙක් උත්තර ලියලා ලියන්න ඕනේ. තියෙන හරිද? අවුලට එක බලන්න එක වගේ තියෙනවා බලන්න. මෙතන 100ක්යි තියෙනවා. ඍණ 100ක්යි තියෙනවා. මෙතන 44ක්යි තියෙනවා. ආ ඍණ 100ක්යි ගෙන් ඍණ 44ක් ගියාම කීයද? 44න් 100 44ක් ගියාම කීයද? 66 නේද දෙන්නේ. ඔය මෙතන ඍණ 66ක්යි කියලා එනවා. ඍණ 66ක්යි කියලා එනවා. හරි ඊට පස්සේ මෙතන ඔයාලට තියෙනවා මෙතන ධන 110 තියෙනවා. ඔයාලට වෙන මෙතන ඍණ 40ක්යි වර්ගය තියෙනවා. හරිද? ඍණ 40ක්යි වර්ගය තියෙනවා. හරිද? හරි. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? මේක මකුවොත් මේ ටික මකනවා හරියද? උත්තරේ හරියද? මම උත්තර දුන්නා කියන්න ඍණ දනකුණු මාරුණු කොහේ හරි. හදාන්නේ යන්න. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? සමාන වාදන i වර්ගය කියන එක ඍණ 1යි කියලා කෙලින්ම දාගන්න තියෙන. හරිද? හරි මෙතන i වර්ගය තියෙනවා මෙතන. ඒක දැක්කොත් ඔයාලා අනිවාර්යෙන් දාගන්න නැත්තම් අහන්න තියන්න. 56 sorry 56 40 56 56 56 60නේ 56ක් එන්නේ. අයි මේ 44 නඩු වෙන්නේ. 44 60ක් නේ 36ක් දුන්නා sorry 56. ඒක තමයි කැවිටක් හරි. 56යි කියන හරිය. එතන 40ක් කරනවා 60නේ. ඊට තව අද වෙන්න බෑ 4 හරි 56. හරි. ඊට පස්සේ මෙතන i වර්ගය වෙනකොට දාගන්න මොකද්ද? ඍණ එක මොකද්ද? 56 ඍණ 56යි තියෙනවා මෙතන. ඊට ධන 110 කියලා තියෙනවා. මෙතන ඍණ 40ට දාගන්න මොකද්ද? 40 i වර්ගය වෙනකොට දානවා මෙතන. ඍණ 1 කියලා දාගන්න. මේවා හරියට ලකුණු දාගන්න ඕනේ නැත්නම් වරදිනවා. හිමීර ගන්න හදාරගෙන ගිහිල්ලා. හරි ඊට පස්සේ මොකක්ද දෙන්නේ? අත බලන්න අත. කියන්නේ මොකද වැරදුනට කොහේ හරි. උඩ ඍණ 20 නෙමෙයි දෙන්නේ. මේ සුගත වැරදුනට කොහේ හරි. මුලදිම මෙතන වැරදුනා මොකද ඍණ 20ක් ඇයි කියලා දායි මට.
අර මේක සුළු කරගත්තාම පහේ වර්ග කියලා අර වෙන කරුණු ලියගත්තා නේද මට පාස් බෑක් එකක් යන්න විදියක් නැහැ. මෙතන ඉන 20ක් කියලා දාවේ යාලට. කාටද එහෙම අනික් කටට ආවේ මේ උත්තර නෙමෙයි දාවේ. මට ආවේ 20ක් කියලා. අනික් කටටත් එහෙම දාවේ මට කියන්න අනික් කටිය අදපු කටිය නෝන කියන්න. නැත්නම් මං ආයෙ බලන්න මට බලන්න දිහන්නේ නැහැ මම. මොකුත් නැහැ නේ මම පස්සට යන්න නේද මේක ඔක්කොම යකිනවා. හදපු කෙනෙක් ඉන්නවද? අනික් කටිය හදුවා නේද අනේ? ඒගොල්ලෝ හදුවේ නැද්ද ඒක? ඒ කියන්නේ මෙන්න මෙතෙන්ද නිකන් උත්තරේ මේ ටික උත්තර නෙමෙයි. මෙන්න මෙතෙන්ද නිකන් උත්තරේ මෙයා කියන්නේ මෙතන මේ. ඉන්න 20 කියලා කතන්දරයක් කියලා 22කින් අපි අඩු කරේ කීයද? 26න් තමයි අඩු කරේ 24. අපි 4ක් අඩු කරේ. ඉන්න 26න් තමයි 4ක් අඩු කරේ. හරිද? එතකොට මේක වැඩි වුණාම කියලා කතන්දරේ වාඩනේ. ඇයි 5යි තියලා තව i වර්ගයක් ඉතුරු වුණානේ මෙතන. i වර්ගයට එකතු කරා මං 20 25නේ 5 වර්ගයක් 5ක් i කියලා ඇවිල්ලා i වර්ගයක් කියලා ඇවිල්ලා ඒක තව දෙකක් තිබ්බා 26ක් කියලා. නේද? එහෙමනේ හැදුවේ. චුට්ටක් කියනවා දාන්නේ කටියට එහෙම දාවේ. මට බලලා කියනවා මං ආයෙත් හදන්න මට මං කොලේකට හදලා බලනවා නේ. මේක හදන්න කියන්නේ දැන් ආයෙත් කියන්නේ දැන්. හරිනේ. ඉතින් මෙතන 34ක් කියලා මේක ලියනවා කියද්දි ධන මට කියන්න කවුරු හරි. එහෙම නැද්ද? 34 ටික කරා මෙතන ධන 4ක් කියනවා. දැන් 56යි. අන 110යි. මේක ධන 4ක් කියලා හදනවා. 29ක් කියනවා. හරි. චුට්ටක් උඩේ චෙක් කරගෙන යනවාද බලන්න ගාන චුට්ටක් කරගෙන මට දැරිලා තියෙන බලන්න චුට්ටක් හරිද මෙතන හරි නේද කියන්නේ මේක දෙන්න ඕනේ නැත්නම් මම හදපු එක හරිද මෙයා කියන එක දෙන්න ඕනේ 20 කියලා දෙන්න ඕනේ උඩ ඊට පස්සේ මෙතෙන්ද බලලා මෙතන පේනවා 110යි මෙතන 140 එකතු කරන්න පුළුවන් අපිට මේ ධන ධන තියෙන එකද 150ක් කියලා ඊට 56යි මොකද එකතු කිරීමක් කරේ හොඳ මෙතන 110යි 140 එකතු ධන 150යි කියලා එනවා යදීම 29ක් කියලා එනවා හරිද හරි ඊට පස්සේ යට හරිනේ 25 ඊට පස්සේ මොකක්ද දෙන්නේ බෙදීම කියන මම වෙන වෙනම බෙදලා ලියනවා අයවයි කතන්දරනේ යන්නේ ඊට පස්සේ මොකක්ද දෙන්නේ වෙන වෙනම බෙදලා ඊට 56 බෙදීම මේ මේවත් කැල් තියෙනවා දාලා බලනකොට කැල් එක කියලා කොට දාලා බලනකොට තියෙනවද කියලා දාන මේ උත්තරේ එනවා කියලා 150 බෙදීම වෙන වෙනම බෙදනවා මේ වගේ උත්තරයක් දාවේ අන්තිම උත්තරේට අද කරගෙන ඉන්නවද අද නැද්ද කවුරුද තේරුන්නේ නැද්ද අර ගාන හදාන හදාන යන්නුනා චුට්ටක් අර මෙතන එකතු කරගෙන හරි කතන්දරේ 50ක්යි දෙන්නේ අයි සොරසොර අයි දෙන්නේ අයි එන්නේ එතන අයි වරක් තියෙනවා හරි හරි උත්තරේ හරිද දැන් මෙතන මම මේ වාට මේ උත්තර දා මේ 50යි කතන්දර 29 මෙහෙම දාලා ආවේ අර වෙනසුන් නැද්ද අපි හදපු දී හරිද ආ චෙක් කරගෙන උඩ ඉඳලා මම හදපු දී නැතුව තනියෙන් හදපු කෙනෙක් ඉන්නවා චෙක් කරගෙන ඊට පස්සේ බලන්න මේ උත්තර ටික දෙන්නේ කියලා මම ලියාගත්තේ ලියාගන්න නැතුව කෙනෙක් හදාන කියන්නේ හදපු කෙනෙක් ඉන්නවද අසයින්මන්ට් එක කරපු හරි කවුරුද ඉන්නවද මාද හරි නේද? කියන්න හොඳේ නැත්නම් මම දන්නේ නැහැ වැරදි. ඒ උත්තරයක් කියන්න එපා. හරිනේ හරි. හදපු කෙනෙක් ඉන්නව එනම හරි තනියෙන් හදපු කෙනෙක් හරි මම හිතනවා හරි කියලා අරය පොඩ්ඩක් මේ අර මමට මැසේජ් එකක් දාපු කෙනෙක් කොහේ නැද්ද? යා චුට්ටක් ඉන්න 20 කතන්දරට ආවා උඩ උඩින් චෙක් කරගෙන ඉන්න ආයෙසරයක්. හරිනේ හරි. කියන්න හොඳේ පොඩ්ඩක් ඒ කතන්දරේ උනේ කේස් එක දෙකක් තිබිච්ච නේද? දැන් මෙතන ඔයාලා මම ක්ලියර් කරවත් ඔයාලට බලන්න මෙහෙම කරන්නත් හොඳේ. තව කෙටි ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන් මෙහෙම. දැන් මම අර වෙන වෙනම වැඩි කරගත්ත පොදු පදේ නොගෙන ගන්න පුළුවන්. ඔයාලට මේ කොන්ජුගේට් වෙන වෙනම වැඩි කරගන්න පුළුවන්. හරිද? එහෙම හදන්න නැම ඔයාලා ඕන හදලා බලන්න උත්තරේ වෙනවා. හරිද? මෙතන කියලා දැන් කොන්ජුගේට් එකට i විතරනේ තියෙන්නේ. මෙතන x වල පදේ බිඳු වෙලා තියෙන්නේ. කොන්ජුගේට් එක ඍණ i කින් වැඩි කරන්න හරි දෙපැත්තම. හරිනේ හරි. ඍණ i කින් වැඩි කරලා මෙතන ඍණ i කින් වැඩි කරන්න. අරකට එහෙම වැඩි කරන්න. ඒ ගත්තත් කොහොම ගත්තත් එකම තමයි ඊට දෙසි පොදු පදේ ගන්න මුලින්ම හරි. 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 හරි නෑ හරි කියලා කියන්නේ අර මම මේ කොලේක නෙමෙයි ලියන්නේ මට බලන්න බෑ උටින්ද පළල එකයි වලකින් අහන්නේ ආයෙසරයක් අහන්නේ හරිද දැන් මම කොලේක ලිව්වනම් මට උඩින් චෙක් කරගන්න පුළුවන් මට චෙක් කරන්න බෑනේ මට හදපු ටික මට මතක නෑ වීඩියෝ එක මුලට කියලා බලන්න එහෙනම් හරි 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 දැන් මම හිතන වරද්දක් තිබ්බොත් කියන්න අර අවුල් කරගන්න එපා හරිද ඒ අහපෙක් කෙනා පොඩ්ඩක් මිස් වෙන්නේ නැති කොහරි චුට්ටක් බලන්න ඉන්නකෝ හරිද ඔයා බඩ බලන්න එහෙම අවුල් කරගන්න එපා අහන්න එහෙම වරදිනවා තමයි හරිද ගණන්නේ පොඩ්ඩක් එහෙම මිස් වෙනවා හරි ඊට පස්සේ එතන ඒක හරිනේ හරි ඊළඟ ගානට යන්න එතනට ගියොත් ඊළඟ ගාන මොකක්ද තියෙන්නේ ඉතින් මේ ගාන හරිද ඔයාලට පේන මෙතන තියෙන කෙලින්ම අපිට දීලා තියෙනවා මොඩියුලස් එකක් දීලා තියෙනවා හරිද මං කිව්වා මෙතන මොඩියුලස් එකක් මේක අයින් කරන්න මොකක්ද වෙන්නේ මේ සෙට් බාය එකක් නේ තියෙන්නේ මේක සෙට් බාය කියලා ලකුණු අයින් කරන්න මොකක්ද වෙන්නේ මේකේ ඔයාලා කිව්වා මෙතන ලකුණු මාරු කරලා තිබුණා හරි මෙතන බාය එක අයින් කරන්න දැන් බාය එක තියෙද්දි ඔයාලා දන්නවා මෙතන බාය එක දැන් බාය එක ගන්නවා කියලා හිතන්න මෙතන එක දාන දෙකක් අය කියලා
ඉතින් බායක් ගන්නවනේ මොකක්ද වෙන්නේ? මේක සම්පූර්ණ එක ගන්න එපා. එක දාන දෙකක් අයි කියලා. කොහොම ගන්න එපා. එතකොට මොකක්ද වෙන්නේ? ඒ ගන්නකොට අපි මොකක්ද ලකුණු මාරු කරලා ලියනවා කියලා. රින දෙකක් අයි කියලා ගන්න බෑ. ඒ වගේම තමයි අතන යන්නේ. හරිනේ? හරි නේද? හරි. මෙතන මම ක්ලියර් කරන්න චුට්ටක් ගන්න. හරි. එතන මොකක්ද වෙන්නේ මෙතන? මම එක දන දෙකක් අයි තියෙනවා තියෙන ඉරි කැලලා තියෙන බලන්න තියෙන ඉරි කැලේ තියෙන. එතන මොකක්ද වෙන්නේ මම මේක අයින් කරන්න මොකද කරන්නේ? මම එක රින දෙකක් අයි කියලා හදනවා. ලකුණු මාරු කරන අයියලා තියෙනවා. අයියලා තියෙනවා අද්දේ මාරු කරන. එතන තියෙනවා එක දන අයි කියලා එනවා. දැන් ඉතින් මුකුත් නෑ අර සුළු ගන්න තියෙන්නේ. ලේසි ඊට පස්සේ හරි. එච්චරයි මේක ගන්න තියෙන්නේ. කියන්නේ අමාරු එතන එකෙන් වැඩි කරන එකයි. මේක වැඩි කරනවා කියනද? අයිගෙන් ධන අයි කියලා එනවා. හරිද? ඊට පස්සේ මේක වැඩි කරනවා දෙකක් අයි වැඩි කරනවා ඍණ ධන අයිගෙන් ඍණ දෙකක් අයි වැඩි ධන අයිගෙන් මොකක්ද දෙන්නේ? දෙකක්කට ඍණ දෙකක් එනවා. අයි වැඩි කරනවා අයි වර්ගයක් කියලා. ඍණ දෙකක් අයි වර්ගයක් කියලා හැදෙනවා. ඊට පස්සේ මේක වැඩි කරනවා sorry ඉන්න වඩ ඊට වඩා චුට්ටක් ඉන්න චුට්ටක් කරලා කවණ එක අවුරක් නැහැ මම පැත්ත මාරු කරලා වැඩි කරලා ඉස්සෙල්ලා. ඔන්න එන්නේ. කොහොමද? හරි ඉතින් මම නිකන් අර ඉතින් මේක වැඩි කරනවා ඍණ දෙකක් අයි ගන්න කීයද මේකේ? දෙකෙන් වැඩි කරා ඍණ දෙකක් අයි. ඍණ දෙකක් අයි කියලා එනවා. ඍණ දෙකක් අයි එකෙන් වැඩි කරන්නේ. මේකත් වැඩි කරනවා එතන මේකෙන් කීයද එන්නේ? ඍණ දෙකක් අයි කරනවා ඍණ දෙකක් අයි වර්ගයක් කියලා හැදෙනවා. ඔයාලට පේනවා එක වගේ තියෙන පද එකතු කරගන්න පුළුවන් ඉස්සෙල්ලාම සුළු කරගන්න. එතන මොකද දෙකක් අයි තියෙන මෙතන අයි තියෙනවා. ඍණ දෙකක් අයි අයි ගියාම කීයද එන්නේ? ඍණ අයි කියලා හැදෙනවා. එක ඍණ අයි මෙතන ඍණ දෙකක් අයි තියෙනවා. දැන් අයි වර්ගනේ තියෙනවා. ඔයාලා මං කෝ අයි වර්ග දැක්කොත් මොකද කරන්නේ? අයි වර්ග දැක්ක ගමන් ටක් ගාලා එක ඍණ එක ගහලා දාගන්න. එතන මොකද ඍණ දෙකයි අයි වර්ග තියෙන ද ඍණ එක දාගන්නවා. එතන මොකක්ද දෙන්නේ මෙතන? sorry මෙතන කීයද එන්නේ? එක දාන මෙතන ඍණ දෙකෙන් යන්නේ. ඍණ අයි වලින් ඍණ දෙකක් අඩු වෙන කීයද? ඍණ අයි කියලා එනවා. ඍණ අයි කියලා එන්නේ උත්තරේ. හරි. හරිනේ. මෙතන මම වැඩිපුර ගලියන අයි අපර පාලියලා හරි. ඍණ අයි ගෙන් තමයි ඍණ දෙකක් අයි කියන්නේ ඍණ දෙකෙන් තමයි අයි ධන අයි යන්නේ. අර x වගේ තමයි ඍණ දෙකයි x ගෙන් ඍණ x අඩුවන් කියදනේ. ඍණ x කියලා එන්නේ. ඒ වගේ තමයි මෙතන ඍණ අයි කියලා එනවා. මෙතන ඍණ එකක් කියලා ආවා. එතන එක ලියනවා හිතෙන් එතනින් කීයද? ධන වෙනවා. හරිද? දැන් එක ඍණ අයි ධන දෙකක් කියලා හැදෙනවා. ඊට පස්සේ ඔයාලට වෙනවා 2 1 එකතු කරන්න පුළුවන් මෙතන. කීයද? 3යි 3 ඍණ අයි කියලා හැදෙනවා. මේක උත්තරයට ආවේ. හදපු කෙනෙක් ඉන්නවා තාපරේ. හරි නේද? උත්තර ඇවිල්ලා තියෙනනේ. උත්තර පොඩක් කියන්න හරි. තේරුණ නැති කතන්දර නෑ නිකන් වැඩි කරන්න කී හරි. මම හන්ද අසුර කරන්න ගියේ. හරිනේ? හරි. ඒක ලේසියක් කරන්නේ. හරි. ඊට පස්සේ දැන් ඊට පස්සේ මෙන්න මේ ගාන බලනකොට පේන මේ ඉරි කැලලා තියෙන්නේ කොහෙන්ද? සම්පූර්ණයෙන් උඩින් තියෙන්නේ. මතකද අර නීති දිගේදී මං කිව්වා මේ ඉරි කැලලා තිබ්බොත් සම්පූර්ණයෙන් වඩා වෙන වෙනම මොනවා ලියන්න පුළුවන්. වෙන වෙනම ලියන්න පුළුවන්. බැරිමක් තියෙනවා. මම මොකද්ද ලියන්නේ? මේක වෙන වෙනම ලියනවා. ඉතින්ලා මොකද 3 දාන අයි වල කියලා වෙනම ලියනවා ඉරි කැලලා කරලා උඩින්. ඊට පස්සේ යට එකත් ලියන්න පුළුවන් වෙනම ඉරි කැලලා. අර ප්‍රොපර්ටිස් වල තියෙනවනේ ලියන්න පුළුවන්. මේක කොහොම ලියලා මේක වෙනම ලියනවා. හරිද? හරි. කියන්නේ මොඩියුලස් එක ගන්න කියලා කියන්නේ ඔටෝමැටිකලි නෝදවලට මොඩියුලස් එක ගන්න කියලා. හරිද? දැන් මොකක්ද එන්නේ? මම ඔයාලා දන්නවා මේක ඉරි කැලලා අයින් කරලා මොකද්ද කරන්නේ? දකුණු මාරු කරන අයි වල 3 ඍණ අයි කියලා ගන්න මෙතන. යට මොකද රටේ ඉරි කැලලා අයින් කරනත් මෙතන මම මොකද කරන්නේ? දකුණු මාරු කරනවා. එක ඍණ අයිනේ තියෙන්නේ. එක ඍණ අයි කියලා දකුණු මාරු කරලා දැන් අයි වලගේ එක ධන අයි කියලා හැදෙනවා. sorry නේද? හරි තේරුණා නේද? එක ධන අයි 3 ඍණ අයි කියලා හැදෙනවා. හරිද? මේක තමයි මේක අපි හදාගත්තේ. මේ ඉරි කැලේ ඉස්සලාම අයින් කරගත්තා. හරිනේ? හරි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේක වැඩි කරනවා. දැන් මේක හදාගන්න මේක තමයි අයි ෆෝම් එකේ. මොකද කරන්නේ? මම වැඩි කරනවා මේක යට තියෙන පදේ කන්ජුගේට් එකේ. යට තියෙන පදේ කන්ජුගේට් එකේ දාන්නේ එක ඍණ අයි. ඒක මේකම තමයි ඉන්නේ. හරිද? එක ඍණ අයියෙන් වැඩි කරනවා. උඩ තියෙන පදේ යට තියෙන පදේ දෙකම. මේකත් වැඩි කරනවා එක ඍණ අයියෙන්. හරිනේ? ඉස්සලා ඉරි කැලලා අයින් කරගත්තා. ඊට පස්සේ එළියට කරගෙන ගියා. හරිනේ? හරි. ඒක සමානයි. ඊට පස්සේ මොකද වෙන්නේ? මම කොහොම මෙතන තියෙන පදේ ගෙලිම ලියන්න පුළුවන්. x වල වර්ගය x වල වර්ගය තියෙන එක තියෙන දැන් k වර්ගය y වල තියෙනෙත් එක k වර්ගය කියලා ගන්න. හරිද? දෙකම එක එකනේ තියෙන්නේ ඉන්න අවුලක් වෙන්නේ. හරිද? උඩ තියෙන එක වැඩි කරලා ඒක සාමාන්‍ය විදිහට. හොඳයි. එතන වැඩි කරලා ලියුවොත් කොහොමද වෙන්නේ? 3 වැඩි කරනවා 1කින් 3යි. එතන 3 වැඩි කරනවා ඍණ i ගෙන්. ඒතර ඍණ 3ක් i කියලා හැදෙනවා. ඊපස්සේ ආයෙ වැඩි කරනවා i වැඩි කරනවා 1කින්. ඒතර ඍණ i කියලා හැදෙනවා. ඍණ i. ඊපස්සේ මෙතන i කරනවා ඍණ i වැඩි කරනවා ඍණ i ගෙන්. එතන මොකක්ද දෙන්නේ? ධන i වර්ගයක් කියලා හැදෙනවා. ධන i වර්ගයක් කියලා හැදෙනවා. හරි නේද?
ඊට පස්සේ අදන්න මෙතන සුළු ගිහින් ඍණ 3ක්යි තියෙන සුළු ගන්න පුළුවන්. මෙතන ඍණ i තියෙන. කීයද ඍණ 3ක් ඍණ 3ක්යි ඍණ i සුළු ගාම 3ක් එක වගේනේ 3x ඍණ x වගේ. ඒතර කියන්නේ 4x 4x වගේ මේකෙන්නේ 4ක් i කියලා එනවා. 3 ඍණ 4ක් i කියලා උඩ හැදෙනවා. ඊට පස්සේ මෙතන i වල වර්ගය කියන එකට මම ඍණය කාශ කරගන්න කියලා. i වර්ගය සමානයි සෝරි. ඒක දැක ගම වල ආශ කරන්න තියෙන දැන් වල හරිද? i වර්ගය සමානයි ඍණ 1 කියලා ලියලා ගන්න පැත්තකින් ආශ කරනවා නම්. එතකොට මොකක්ද දෙන්නේ මෙතන ඍණ 1 කියලා ආශ කරනවා. හරිනේ හරි. අට තියෙන්නේ මොකද්ද? එකේ වර්ගය 2යි කියලා එනවා. එකේ වර්ගය 1යි නේ. එකකින් 2යි. හරිද? මේ තවසුලිමක් කරනවා මෙතන. මොකක්ද දෙන්නේ? 3 1 කරනවා 2යි. 2 ඍණ 4ක්යි කියලා එනවා. අට එනවා 2 කියලා. තව එක සුළු ගන්න පුළුවන්. මොකක්ද දෙන්නේ? මම මේක බෙදනවා වෙන වෙනම. 2 බෙදනවා 2කින් වෙනම. ඍණ 4 බෙදනවා 4ක්යි බෙදනවා 2කින්. ආවර වෙන මේක කැපිලා යනවා මෙතන මේ. 1යි 4 දෙකම 2ක් කියලා එනවා. 2ක්යි කියලා හැදෙනවා. හරි නේද? මේකද උත්තරේට ආවේ. 1 2ක්යි දාලා උත්තරේට. අද මම කියනවා කවුරු හරි. පහ දාන්න ඕනේ. යට පහලටත් ඔහු සම්පූර්ණ එකනේ තියෙන්නේ. ඒතර මේ වල දෙනවා සම්පූර්ණ වරහනක් දාලා තියෙන්නේ සම්පූර්ණ එකට දාලා තියෙන්නේ. ඒතර යට පෙළියටත් භාගික එන්න ඕනේ. නැත්තම් වැරදි. ගාන හරිද මේක උත්තරේ? කෙනෙක් කියනවා හරි කියලා. එක රීර දෙකක්යි සුළු කළා මම. තව සුළු කරා මේ මෙතන තව කෙනෙක් ආව සුළු පොඩ ඉන්න. කවුද? කවුද මගෙන් තව සුළු ගන්න පුළුවන් මම සුළු කරා ඒක. හරිනේ හරි හරි කියලා දාලා හරි. සුළු කරා මෙතන ගන්න අන්තිම උත්තරේ මෙතන මේ. හරි. හරිනේ ලොකු දෙයක් නෑ නිකන් මරහන් සුළු ගන්න විතරක් කරේ. හරිද? i වර්ග කතන්දර විතරයි එන්නේ. i කතන්දර විතරයි එන්නේ. හරිනේ. i වර්ගයක් දැක්කොත් ඒක දාන්න. හරි. හරි. මම පේ කරනවා මේක. හරි. පරිස්සමින් හදන්න ගන්න හදිසි කලබල හදාන්න යන්න එපා. ලේසි කියලා. හරිද? මේක චුට්ටක් කරපු මිමිර හදන්න වර්ධිනවා. නොසලකමත් භාවයෙන් තමයි වර්ධින්නේ නැතුව ගන්න අමාරු වෙනද නෙමෙයි. ඊට පස්සේ මෙතනත් තාල පේන මොකද්ද මේ? සම්පූර්ණකට දාලා තියෙන්නේ. හරිද? සම්පූර්ණකට දාලා තියෙද්දි මොකද මම කරන්නේ? වෙන වෙනම ලියන්න පුළුවන් මට. මතක ගන්න මම වෙන වෙනම ලියනවා. මොකක්ද දෙන්නේ මෙතන? 1 දාන 2ක්යි කියන එක එතන දාලාගෙන මම වෙනම ඉරි කැල්ල ගන්නවා කඩලා. හරිද? ලකුණු එහෙම මාරු ගන්නන්න එපා. ලකුණු මාරු වෙන්නේ නැහැ. දැන් මැද දෙක සංඛ්‍යා දෙකක් තියෙනින්ද බැරිලා මෙතන විතරයි ලකුණු මාරු වෙන්නේ. වල මෙතන ඍණ කියලා දාන්න යන්න එපා. එතකොට මොකක්ද දෙන්නේ? 3 ඍණ i කියලා හැදෙනවා. ඒක සම්පූර්ණයෙන් ඉරි කැල්ලේ කඩලා ලියන්න. ලියන්න පුළුවන්. ඉරි කැල්ල කඩලා ලියුවා කියලා හිතන්න. හැබැයි මෙතන විතරයි ඒක. මෙතන මේකෙදි කඩලා ලියන්න එපා මෙතන හරිද? මෙතන මේ ලකුණ අයින් කරන්න මොකක්ද දෙන්නේ? සාමාන්‍ය කොන්ජුගේට් එක ගන්න කියලා කියන්නේ රොමලි කියන්නේ. එක ඍණ i වල පදේ මාරු වෙනවා. වගේ. ධන දෙන්න ඍණ වෙනවා. එක ධන 3ක්යි කියලා හැදෙනවා. ලේසි ඒකොන්ද? ධන මෙතන තියෙන 3 ඍණ i තියෙන්නේ. මෙතන ඍණ i කියලා හදන්නේ මොකක්ද දෙන්නේ? i වලගේ මාරු වෙනවා. 3 ධන i කියලා උඩ ඉරි කියලා අයින් කරලා යනවා. හරිද? දැන් ඉතින් ලේසි මොකුත් නෑ මෙතන. ඒක සුළු කරනවද දැන් නෑ හරිද? ඒ මොකක්ද දෙන්නේ? මෙතන මේ වැඩි කරන්න පුත් කරන්න බෑ. මැද ධන ලකුණක් තියෙන නේද? මොකක්ද තියෙන්නේ? මෙන්න එහෙම තියෙනවා. එක ඍණ දෙකක්යි ධන 3ක් කොහොම තියෙන්නේ? ධන i කියලා. i පද ටික ගන්නම වෙනවා. i පද ඍණ දෙකක්යි තියෙන මෙතන. i තියෙන මොකක්ද දෙන්නේ? ඍණ දෙකක්යි නේ i ගියාම වෙන ඍණ i කියලා හැදෙනවා. 3ක්යි 1යි තියෙන මෙතන. 3 1 තමයි 4ක් කියලා හැදෙනවා. 4 ඍණ i කියලා දෙන්නේ උත්තරේට. ඔය උත්තර දාලා හදපු කෙනෙක් ඉන්නවද? දැන් උඩ කොහෙද? මොකද උත්තරේට? මේක තමයි උත්තරේට. 4 ඍණ i කියලා දායි. කර සුළු කරගත්තා. එන් කරගත්තා දෙකක්යි ගත්තා. හරිද? ඊට පස්සේ මොකද වරහණක් නෙමෙයි මැද දාන්න ලකුණු තිබිච්චින්ද ඒක නිකන් සුළු කරා. හරිනේ. අනික් කටට ඒක දාවේ. හරිනේ. හරි කියලා හිතනවා. හරිනේ. ලේසිනේ. හරි. හරිනේ. හරි. හරිනේ. හරි. මම හිතනවා හරියට කියලා. හරි. ඊට පස්සේ මෙතන මම ක්ලියර් කරන මේ ටික. හරි. ලේසි හොඳ ඒක නැති දෙයක් නෑ. හොඳ ඉතින් සුළු ගේමක් තිබ්බේ. හරි. මේක කරන්න පුළුවන් ඉරා ඇති ඒක කරමුනේ. මේක කරමු. හරි දෙක කරමු මේක නැත්තම්. ගන්න බෑ. හරි. මෙතන find the each module for complex number. දැන් මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ මොඩියුලස් එක හොයන්න කියලා කියනවා. තියෙන complex numbers හරිද? මොඩියුලස් එක හොයන්නේ කොහොමද? මාපාංගන හොයන්න කියන්නේ මේක ඉස්සත් කියලා ගත්තොත් මේකේ මේක හොයන්න කියන්නේ හරිද? හරි. එතකොට කොහොමද මේ මාපාංග කියන්නේ x වල වර්ගය එතන s වල වර්ගය ධන y වල වර්ගය වර්ගමූලනේ ගන්න තියෙන්නේ. හරි. දැන් මොකක්ද එන්නේ මේකේ? මෙතන x වල වෙනවා තියෙනවා 4. 4 වර්ගය ධන y වර්ගයේ 3 වර්ගයේ වර්ගමූලය ගන්න තියෙනවා. එතන මොකද එන්නේ? 4 වර්ගයේ 16යි 3 වර්ගයේ 9යි
10 යනවා 25 වර්ගමූල 25. 25 කියන්නේ 5යි හරිද? හරි. ඒක නැති දෙයක් නෑ හරිද? හරි. උත්තරේ 5යි හොඳේ. ඒකේ. ඊට පස්සේ මෙතන මොකක්ද තියෙන්නේ මේකේ? 2 රින 3ක් අයිනේ තියෙන්නේ. අතන මොකද්ද? 2 වර්ගය ගන්නවා. x වල වර්ගය ගන්නවා. y වල වර්ගය තියෙන්නේ ධන රින 3 තියෙන්නේ. රින 3 වර්ගය ගන්න. ඒකේ වර්ගමූල ගන්න. ඒතර 2 වර්ගය 4යි. රින 3 වර්ගය ධන 9යි. වර්ගමූල ගත්තාම වර්ගමූල 13ක් කියලා සුළු ගන්න බෑ තමයි වර්ගමූල හදාගන්න. හරි ඒකත් ලේසිනේ හරි. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ දැන් මොඩස් කරගෙන මේ ඊකැල් දෙක ගහලා ඊකැල් දෙක ගහලා යන්න දෙපැත්තෙන් හරියට ගන්න තියෙනවා. මට ඉස්සත් කියලා දාගෙන හරි මොකක් හරි දාලා ලියන්න හරිද? දැන් මේ කියලා දුන්නේ ගන්න විදිය උත්තර ගන්න විදිය. මේක දැන් ඉන්නේ කොස් කතන්දරයත්. කොස් කියන්නේ අතර කෝණෙමයි ඉන්නේ. මෙහෙම ඊකැල් දෙකට. මොඩස් එක ගන්න ඕකනේ. මොකද දැන් x වල තියෙන පදේ මොකද්ද? cos තියෙනවා 2යි තියෙන මෙතන තියෙනවා i 2යි තියෙන තියෙනවා. sin තියෙනවා 2යි තියෙන. එතන cos වර්ගය 2යි තියෙන කියලා ලියනවා. වර්ගනේ ගන්න ඕනේ. හරිද? මේක වර්ග කරනවා කියලා ඔයාලා මෙහෙම වර්ග කරන්න යන්න එපා. හොදේ දැන් තමාර කටියට දැන් මේ cos 2යි තියෙන කියලා තිබුණා නා. cos 2යි තියෙන කියලා තිබ්බනේ. සම්පූර්ණ එකේ වර්ගයක් අපි ගන්නෙ. ඒත් වර්ග කරලා සමහර කට්ටිය හිතනවා ඇති මෙතන cos වර්ගයත් අරගෙන මෙතන 2යි තියෙනත් අරගෙන 4යි තියෙන කියලා ලියන්න යන්න එපා. හරිද? එතන 4යි තියෙන වර්ගයක් කියලා ලියන්න යන්න එපා. එහෙම එකක් කරන්න යන්න එපා. නිකන් වර්ග ලියන්නේ. එතකොට නිකන් ඉන්නේ මොකද මේක මෙතන ඉන්න විතරයි එන්නේ. හරිනේ? cos 2 cos වර්ග 2යි තියෙන කියලා එනවා. ඊට පස්සේ මොකක්ද එන්නේ? ධන y වල වර්ගයෙන් sin 2යි තියෙන. sin 2යි තීටා වල sin වර්ග 2යි තීටා කියලා එනවා. මොකද අපි ගන්නෙ x වර්ගේ y වර්ගනේ ගන්නෙ. ඒතර x තියෙන cos y වල තියෙන sin. හරිද? හරි. ඒකේ වර්ගමූල ගන්න තියෙන්නේ. හරිද? හරි. හරි. ඔයාලා දන්න මෙතනදී බලන්න. අන්න sin x වලින් sin θ දාන cos θ කියන්නේ කීයද? sin වර්ග θ දාන cos වර්ග θ කියන්නේ කීයද? එකයි. මේකෙත් එහෙම තමයි තියෙන්නේ. මෙතන තියෙන කෝණ එකමනේ තියෙන දෙකේම. කෝණ එක වුණාම අවුලක් ගන්නවා. මෙතන sin 2x ධන sin cos වර්ගය cos sin වර්ගය 2x ධන cos වර්ගය 2x කියලා තිබ්බොත් වට එකයි කියලා ගන්න බෑ. මේ කෝණ දෙක එක සමාන වෙලා වර්ග වර්ග තිබ්බොත් ඒකේ උත්තරය එකයි. කෝණ දෙකේ පස්සෙන් හැබැයි එකම කෝණ දෙක මෙතන තියෙනවා. 100 නම් 100යි තියෙන්න ඕනේ. 1000 නම් 1000 තියෙනවා. y නම් y තියෙනවනේ. ඉතින් නම් ඉතින් තියෙන්න ඕනේ. වෙනසක් එන්නේ හැබැයි එකම තියෙන්න ඕනේ. cos වර්ගය ධන sin වර්ගය කියලා කියන්නේ එකයි කියලා ගන්න පුළුවන්. උත්තර කීයද ගන්න පුළුවන්. එකයි කියලා ගන්නවා වර්ගමූල 1 එකයි කියලා ගන්නවා. මෙතන කීයද? වර්ගමූල 1 එකයි. හරි නේද? එහෙම ගන්න. cos 2යි තිබ්බ කියලා බලන්න බෑ. sin වර්ගයේ θ දාන cos වර්ගයේ θ සමානයි 1යි. නැත්නම් sin වර්ගයේ x දාන cos වර්ගයේ θ සමානයි. එක කද කතන්දරයම තමයි මේකෙත් එන්නේ. හරිනේ? වෙන මොකුත් වෙන්නේ නැහැ කියන්නේ අර 100x කියලා cos වර්ගයේ 100යි θ sin වර්ගයේ 100යි θ කියලා දෙකේම එකම තියෙනවා. ඔයාලා මෙහෙම තිද්දි ගන්න යන්න එපා. කවුරු කෙනෙක් මෙහෙම ගන්නවා නම් දැන් cos වර්ගය එතන 2යි θ තිබිලා මෙතන sin 2යි θ තිබ්බ කියලා කියනවා. sin වර්ගයේ θ කියලා තිබ්බ කියලා තන. මේකේ 2යි කියලා ගන්න බෑ. මොකද මෙතන කෝණ දෙක දෙකක්. කෝණ දෙක එකෙන්ම තියෙනවා. මොකක් හරි කෝණ දෙක 2යි θ නම් 2යි θ තියෙනවා. θ නම් θ තියෙනවා. හරිද? ඒ හින්දා තමයි මේක කියලා ගන්න. sin වර්ගයේ θ සමාන වෙන එකට එහෙමයි. මතු මේ දෙක වෙනස් කරන්න එපා. හරිද? ඒවා මොනිවල් මතක තියාගන්න. ඔය මේ ඉන්ටග්‍රල් කරද්දි මම මේ වීඩියෝ වල බලද්දි ඔයාලා පරිස්සමෙන් බලන්න මම කරන හැම එකක්ම සමීකරණ කරද්දි මේ ත්‍රිකෝණමිතික සූත්‍ර සාධක කරද්දි පරිස්සමට කියන එකත් එක්ක අහගෙන බලන්න. හරිද? ඒකදී මම කියන ඔක්කොම ටික පැහැදිලි කරනවා. ත්‍රිකෝණමිතික සූත්‍රයක් තියෙන ඉන්ටග්‍රල් වලට දාන්න. ඒ ටික අනිවාර්යෙන් බලන්න. දැන් බලන්න පටන් ගන්න ඔයාලට දවස් 10ක් විතර තියෙන්නේ. වෙලා මදි වෙන්නේ නැත්නම් හරිද? ටයිමුත් එක්ක අනිත් සබ්ජෙක්ටුත් එක්ක. බලන්න ගන්න මේක කරගෙන ගිහිල්ලා හරිනේ. දැන් කම්ප්ලෙක්ස් නම්බර්ස් වලට පටලවා වෙන්නේ නැහැ. ඩෙරිවටිව්ස් එක කියන්නේ නැහැ. ඩෙරිවටිව්ස් ඉවරනේ. ආයෙ බලන්න. අවුලක් තිබ්බොත් මගෙන් අහන්න මම හදපු ගානක් හරි අවුලක් හරි තිබ්බොත් මොකක් හරි මගෙන් අහන්න හරි මොකක් හරි කරන්න. හරි ඒක හරියට හිතනවා මම තේරෙනවද? හරි. ඊට පස්සේ දැන් ඒ ගාන හරිනේ. හරි. ඊට පස්සේ මෙතෙන් දාලා වෙන මේක ලියන්න කියන මාපාංක විදිහට. මාපාංක වණ කියලා තියෙනවා. ඔයාලත් ඉතින් මම දන්න දෙපැති කියලා දෙක ගත්තා මොකද කලින් කරා වෙන වෙනම ලියන්න පුළුවන්. මොකද 2 ධන i කියන එක වෙනම ලියන්න පුළුවන්. අරක ලියන්න පුළුවන් මාපාංක ගන්න පුළුවන්. වගන් මොඩුලස් එක ගන්න පුළුවන් ධන 3යි කියලා වෙනම ලියන්න. හරිද? ආයතරදීම තමයි යන්නේ. වෙනසක් වෙන්නේ නැහැ මෙතන x වල වර්ගය කියන්නේ 2 වර්ගය. හරිද? 1 i වල තියෙන ඉස්සරහ 1. ඒතර 1 වර්ගය. හරිද? ඒකේ වර්ගමූල ගන්නවා වැඩි කිරීම. එතන දැන් මොකක්ද දෙන්නේ? x වල තියෙන 5 5 වර්ගය. ධන i වල ඉස්සරහින් තියෙන මොකද්ද? y වගේ තියෙන 3 3 වර්ගය. ඒක වර්ගමූල ගන්නවා. දැන් 2 වර්ගය කීයද? 4යි. මේකේ 1 වර්ගය 1යි. 4 ධන 1. එතන වර්ගමූල 5 කියලා එනවා. හරිද? ඊට පස්සේ මෙතන 5 වර්ගය කියලා කියන්නේ 25යි. 25යි ඊට පස්සේ මෙතන
3 වර්ගය කියන්නේ 9යි. හරිද? 3 වර්ගය 9යි 25 9 කීයද? 25 9 34යි කියලා එනවා. වැඩි කිරීම 34යි කියලා එනවා. හරිද? නැත්නම් ආයෙ වල තේරෙනවද මම එකෙම ලියුවොත් නැත්නම් දැන් මම ලියන්න නැත්නම් තේරෙන්නද කියලා. ඉතින් මෙතන මුකුත් කරන්නේ නැහැ. මෙතන මේ දෙකේ වර්ගය 4 දාන 1. අර මොකද මෙතන 25 නේ. මෙතන කීයද? වැඩි කිරීම තියෙන මෙතන හරිද? 5 වර්ගය 25 දාන 3 වර්ගය 9. ඉන්නවනේ මේ හරිද? ගණන් දානවා. 3 වර්ගයක් කියලා එනවා හරිද? පැහැදිලි නේද? හරි. දැන් මේක සුළු කිරීම කීයද? 4 වර්ගමූල 5. මෙතන කීයද? 25යි 9යි 34යි එනවා. ඔයාලා බංකෝ මෙහෙම දීද්දි මේක ඇත්තට වැඩි කරලා ලියන්න පුළුවන් කියලා. මෙහෙම ලියනවා වගේ තමයි කරන්නේ හරිද? මෙහෙම ලියලා 5 වැඩි කිරීම 34යි කියලා ලියනවා. 34ට 5 කීයද දෙන්නේ? 34ට 5 34 5 වැඩි කරන කීයද දෙන්නේ? 34ට 5 20යි. දෙකක් ඉතිරි 5 4 15යි 2යි 17ක් දෙන්නේ. 20යි. 170 දෙන්නේ. වර්ගමූල 170 දෙන්නේ. මෙහෙම දෙන්නේ. මෙහෙමද? මේ උත්තර දාවේ. ඔන්න හදපු කෙනෙක් කියන චුට්ටක් අලුලක් තියෙනවනේ. හරිද? උත්තර මේක දෙන්නේ. හදුව නැත්නම් කවුරුත් ඒක? හරි. අනිත් කඩේට උත්තර දාවේ. හරිනේ මේක වෙන්නේ හරි මට කියන්න දුන්නෙක් කියලා හදා හරිද? මම හදු විදිය බලන්න ගිහින්. අරදුන් චුට්ටක් කියන හරි හරි. හරි කියලා දෙන්න උත්තර දෙතුනක් ආවද? හරි මම ක්ලියර් කරනවා. හරිද? ලේසිනේ ලොකු උතුරු ගේමක් නෑ හරිද? මම මුලිය කරන්න හැදුවේ. ඊට පස්සේ ඉන්න සෝරි ඊට පස්සේ එන්නේ මොකද්ද ගාන මෙතන මේකනේ. මේකෙත් ඔයාලා කියන්නේ කෙලින්ම මොකක්ද දෙන්නේ? මෙහෙමනේ ගන්න අපි සම්පූර්ණදී මොඩියුලස් එක ගාදී කොහොමද ගන්නෙ? ගන්න මේ සම්පූර්ණ එක ඉරිකල් දැද්ද පැත්තට එනවා කියන්නේ. මම එක වෙනම ලියන්න පුළුවන් ඔයාලට ඕන. කොහොමද දෙන්නේ? එක දන i කියලා වෙනම ලියනවා මෙතන. මෙතන යටත් එක දන green i කියලා වෙනම ලියනවා. i තියෙන හරිද? ඊට පස්සේ මොකක්ද දෙන්නේ? මොකුත් නැහැ මේක වැඩි කරන්න යන්න එපා. මේක මොඩියුලස් ගන්නද? එක දනයි කියන්නේ එකේ ඉස්සෙල්ලා මොකක්ද දෙන්නේ? මෙතන උඩ මොඩියුලස් ගන්න එකේන තියෙන්නේ x වර්ග k වර්ගය මෙතනත් එකේ වර්ගයමයි තියෙන්නේ. මොකද යටත් තියෙන්නේ එක x වලට මෙතන තියෙන ධන ඍණ එක තමයි y වලට තියෙන්නේ එකේ වර්ගය කියලා. මොකක්ද දෙන්නේ එකේ වර්ගය එකේ වර්ගය ඕකම දෙන්නේ එකේ වර්ගය කියන්නේ එක ධන එකම දෙන්නේ. යටත් තියෙන්නේ එක ඍණ එකේ වර්ගය ධන එකයිද කියන්නේ. 1 1 උඩ ගිහුවා 2යි යටත් 2යි. කියන උත්තර 1යි කියලා එන්න ඕනේ. මේක දා උත්තරේට මොඩියුලස් එක. මොකද නේද ලේසියද එකේ. එතන x වල එකනේ තියෙන්නේ. මෙතන y වලත් එක තියෙන්නේ. මෙතන x වලත් එක තියෙන්නේ. y වලත් මෙතන y වල ඍණ එක තියෙන්නේ. ඍණ එකේ වර්ගය ලියන්නේ. මේක ලියන්න මේ පියවර. උත්තරය ආවට නැත්නම් අර අපි ගත්ත කියලා දන්නවා කියලා දන්නේ නැහැ නේ හරිනේ. හරි. සෝරි. වර්ගමූල ගන්න බෑ. වර්ගමූල ලියලා සෝරි වෙන මිස්ටේක් කළා. කවුරුත් කියන්නේ නැහැ. වර්ගමූල ගන්න හැදී. මිසනවා කියන්නේ වර්ගමූල ගන්න. මොඩියුලස් එක ගන්න එතන වර්ගමූල එන්න ඕනේ. එතන වර්ගමූල එන්න හරි. එතන වර්ගමූල ගත්තාම මේක ඒත් එන්නේ උත්තර 1යි කියලා එන්නේ. හොඳේ. වර්ගමූල ගත්තත් 1යි කියලා එන්නේ. ඒ දෙකේ දෙක බෙදීම දෙක වර්ගමූල 1නේ. වර්ගමූල ඇතුලේ එකනේ. ඒ කියන්නේ එකමනේ. හරි. ඒත් 1යිනේ. හරි. මට එකයි කිව්වේ ලියා ගන්න එපා මේ වර්ගමූල ගන්න හොඳේ. මොකද මේ වර්ගමූල ගන්න එපා. හරිනේ. හරි. පැහැදිලි නේද? අනිත් කටේ හදුවත් නැද්ද? හදුවේ නැද්ද ඒක? උත්තරේ මේක ආවද? කියන්න. අයියෝ හදාගන්න. ඔච්චරම අමාරු නෑනේ. ලියාද මේ කට්ටිය ඉන්නවනේ. හරිනේ. හරි. මට කියන්න උත්තර දෙක තුනක් දාන්න නැත්නම් මම දන්නේ ඒක මම කියන්නේ හරි කන්ෆර්ම් කරගෙන දාන්න හරි. අර එක්කෙනා කිව්වේ වර්ගමූල දාන්න කිව්වල හරි. හරි මෙතනද ගියාම ඊට පස්සේ මොකක්ද දෙන්නේ? මෙතන වල වෙනවා මේ. මේක දාලා මේක වර්ගමූල ගත්තා වල මං කෝ වර්ගමූල ලියන්න බලා මෙහෙම. මේක ලියන්න බලා එක දාන සෝරි නෑ. මෙහෙම ලියලා ගන්න එක දාන i වල හතරවෙනි බලය ලියන්න පුළුවන්. හරිද? හරි. සමානයි. හරිද? මේක මෙහෙම මාපංගේ එතන වල මොකද්ද? අර විදිහම තමයි යන්නේ. ඒකෙත් අර විදිහම එන්නේ. ඒක x වල වර්ගය කියන්නේ 1 වර්ගය y වල තියෙන්නේ එකනේ. ඒත් 1 වර්ගය වර්ගමූල සම්පූර්ණ එකේ හතරවෙනි බලයක් කියලා එනවා. හරිද? හරි. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? 1 වර්ගය කියන්නේ 1යි. 1 වර්ගෙත් 1යි. හරිද? එතන කීයද? එතන දෙකක් කියන වර්ගමූල.
වර්ගමූල දෙකේ හතරවෙනි බලය කියන්නේ කීයද? වර්ගමූල දෙකේ හතරවෙනි බලය කියන්නේ කෙලින්ම 4ක් වෙනවා. කියන්නේ නැත්නම් මෙහෙම ලිව්වොත් කියනවා වර්ගමූල 2 ලිව්වා. තේරෙන්නේ නැත්නම් කියන වර්ගමූල 2 ලිව්වා. ඔහොම නෙන්නේ. වර්ගමූල 2 ලිව්වා. වර්ගමූල 2 ගන්න දෙන්නේ. වර්ගමූල 2 4නේ. ඔයාලා දන්නවා වර්ගමූල 2 දෙකෙන් වැඩි කරාම කීයද? 2යි. වර්ගමූල 2 දෙකෙන් වැඩි කරාම 2යි. ඒ දෙවරක් 2 වැඩි කරාම කීයද ඉන්නේ? 4ක් කියන උත්තර. හරිනේ. අතවල මෙහෙම යන්න පුළුවන්. හරිද? ඒක. එහෙම දෙන්නේ නැත්නම් මෙහෙම ලියන්න. වර්ගමූල 2 කියන්නේ වර්ගමූල කියන්නේ භාග බලය. හරිද? භාග බලය 4 නේ තියෙන්නේ. ඒතර ඉන්නේ කීයද? එතන මේක කියන්න පුළුවන් 2 වාරයක් කීයද ඉන්නේ? දැන් 2 භාග වැඩි කිරීම 4 නේ තියෙන්නේ. 4 බෙදීම 2 කියලා එනවා. 4 බෙදීම 2 කියන්නේ මොකද්ද? 2 දෙවෙනි බලය කියන්නේ උත්තරේ 4යි කියලා එනවා. කොහොම හරි එකම ටික තමයි එන්නේ කැරකි කැරකි හරිනේ. උත්තරේ 4 දාගන්න හරිනේ. හරි හිතලා කියන පැහැදිලි කියලා හිතනවා මම හරිනේ. හරිනේ මේ උත්තරේ නේද ආවේ? අද මොකද ඉන්නවද? හදනවද ඒ ගණන්? නැත්තම් ෆිල්ම් එක බලගෙන ඒ විදිහ බලනද? මේ ලියන්න හදන්න ගණන් මොකද? ඔයාලට මම මේ බලන්න පුළුවන් තේරෙයි හැබැයි තනිය හදන්න කියන්නේ තේරෙන්නේ නැහැ. ෆිල්ම් එක බලනවා කට්ටිය. මේ විදිහ බලන්න එපා. හරි. අරනේ මේ කරු හරිදෙන්නේ නැද්ද? හරි. මේකෙත් එහෙමයි. මම හරියට කියලා හදනවා නේද? හරි. ඊට පස්සේ මෙතන මේකෙත් එන්නේ මෙහෙම මොකද්ද? මහපාන් ගත්තාම වෙනම ලියන්න. ඒතර මොකද්ද? මම ලියනවා මෙහෙම. 2 ධන 3යි කියලා ලියලා බෙදීම පහරින අයි කියලා ලියන මෙහෙම එකේ තුන්වෙනි බලයක් ගන්න. හරිද? හරිනේ. හරි. ඔයාලට පුළුවන් මේක වෙනම මහපාන් ගන්න. කොහොමද එන්නේ? උඩ එකේ වෙනම ගන්න පුළුවන්. දෙකම එකම නෙන්නේ. උඩ එකෙත් වෙනම ගන්න, යට එකෙත් වෙනම ගන්න. නැත්නම් මේ වර්ගමූල මෙහෙම දාන්න. ඒක මම සම්පූර්ණ එක කියලා දාන්නකො නැත්තම්. මේක කොහොම කරගෙන දාගන්නකො ඉතින්. 3 කියලා වෙන වෙනම ලියන්න පුළුවන් නේද? හරිද? මෙතන මොකද්ද? 2 ධන 3යි කියලා කොහොම ලියන්න පුළුවන්? යට එක ආ ලියන්න පුළුවන්. පහරිනයි කියලා. හරිද? මෙහෙම ලියන්න පුළුවන්. ඒතර ඔගේ සම්පූර්ණ එකේ තුන්වෙනි බලයක් කියලා යන්න පුළුවන්. හරිද? හරි. මොකක්ද උඩ එකේ? x වල වර්ගය කියන්නේ 2 දිනවා. 2 වර්ගය. y වල තියෙන 3 වර්ගය. එතන වර්ගමූල එනවා. යටට එන්නේ මොකද්ද? 5 වර්ගය එනවා. x වල වර්ගයට ධන y වල තියෙන 1 ඍණ 1. ඍණ 1 වර්ගය කියලා එනවා. ඒකේ වර්ගමූල ගන්නවා. 5 තියෙනද 5. ඊට පස්සේ මේක සම්පූර්ණ එකේ තුන්වෙනි බලයක් ගන්න උඩ තියෙන තුන තියෙන. හරි. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? දෙකේ වර්ගය කීයද? 4යි. තුනේ වර්ගය 9යි. දෙකේ වර්ගය 4 දෙකේ වර්ගය 4යි. තුනේ වර්ගය 9යි. 4යි 9යි කීයද? 13ක් කියන උඩ. ඊට යට එනවා. පහේ වර්ගය 25යි. මෙතන එකේ වර්ගය ඉනකේ වර්ගය ධන 1යිනේ. 25යි 1යි 26ක් කියන වර්ගමූල. හරිද? මේකේ තුනේ බලය කියලා එනවා. බලපුවම තමයි මේක සුළු කරලා ලියන්න. මොකද්ද මේ වර්ගමූල මම ලියන්න. හරිද? මෙතන පොඩි විදිහට මම අද මම ලියන්නේ මෙතන මගන්න. හරිද? මේක හරිනේ. හරි. හරි උත්තර. එතන මම මෙතන ආයේ මේක ලියනවා. සමානයි. මෙතන මේක සම්පූර්ණයක් විදිහට ලියන්න පුළුවන්. මට වර්ගමූල 3 බෙදී 13 බෙදීම 26ක් කියලා. මේකේ තුන්වෙනි බලය. හරිද? ඔයාලා වෙන 13 26න් බෙදන්න පුළුවන් නේද? කීයද එන්නේ? භාගයක් කියලා එනවා. ඇයි මේ 13 26යි නේ? දෙකකින් කපතයිනේ. එතන මෙතන එනවා කීයද? භාග බලයක් කියලා ඇවිල්ලා ඒක සම්පූර්ණ එකේ තුන්වෙනි බලය කියලා එනවා. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? ඒක අපිට ලියන්න පුළුවන් මෙහෙම. භාග බලය කියන එක කොහොමද තියෙන්නේ? මේක භාග බලයේ වර්ගමූල තියෙන්නේ. ඒතර මේක භාග බලයක් කියලා දෙනවා මෙහෙම. ඒකේ තමයි තුන්වෙනි බලය තියෙන්නේ. ඒතර මට ලියන්න පුළුවන් කොහොමද දෙන්නේ? ඒතර එන්නේ කීයද? භාගේ වාරයක් 3 බෙදීම 2 කියලා එනවා. ඔහොම උත්තර ලියලා කියන්න පුළුවන්. ඉතින් ඕන්න ඔයාලට තව සුළු කරන්න පුළුවන්. ඕන්න මේක 1 කියලා මෙහෙම ලියන්න පුළුවන්. 1 බෙදීම 2 3 බෙදීම 2 කියලා ලියන්න පුළුවන්. හේතුව 1 3 බෙදීම 2ත් එකමයි. හරිනේ? හරි. එහෙම ලියන්න පුළුවන්. නැත්නම් මේකත් හරි. හරිනේ? පැහැදිලිද? ලොකු දෙයක් කරන සුළු ගේම් හරි අවුලක් වුණොත් කියන්න කවුරු හරි මට. පැහැදිලිද? ඒක අවුලක් නැහැ නේද? හරිනේ? ඔය උත්තරය ආවද? 13 වැඩි කිරීම 13 26 26 කිව්වොත් මොකද ඒකට තියෙන්නේ 13 බෑ මූල ඇතුළේ ලියන්න යන්න එපා මොකද හේතුව දැන් ඔතනදී පටල ගන්න එපා මට අහන එක තේරෙන්නේ නැහැ චුට්ටක් මේව ඒ කියන්නේ මූල ඇතුළේ නෙවා ලියන්නේ මෙතන 13 වැඩි කිරීම 13 කියලා ලිව්වොත්
එතකොට මොකද වෙන උත්තරයක් නේ දෙන්නේ. මෙතනදී නේද? ඒකනේ දහන්නේ මට මේ තේරෙන්නේ නැහැ. ඒක 13ට කිව්ව 13 බෙදීම 26 දෙපාරක් ලියන්නේ. වරහණක් දාලා. ඒක තමයි මම වර්ගමූල ඇතුලේ සම්පූර්ණ කියලා ලිව්වා මේ. සම්පූර්ණ වර්ගමූල ඇතුලේ තමයි බෙදලා ගත්තේ වෙනම. ඒක නේද ඇහුවාට අහපු ප්‍රශ්නේ එහෙම නේද ඇහුවා. හරිද? එහෙම එකක් නේද ඇහුවා. එහෙම ගන්න විතරේ උඩ ආපස්සට තේරුන්නේ. 13 වැඩි කිරීම වරහණක් දාලා 13 කියලා ලියනවා. වර්ගමූල ඇතුලේ මට අහන්න තේරෙන්නේ නැහැ. ඍණ 25 ඍණ 1 නෙමෙයි. නෑ නෑ ඒක තමයි කිව්වේ ඍණ 20 ඍණ 1 වර්ග ගන්නෙ. ඇයි මෙතන ඔයාලා මං කිව්වේ මෙතන x වල වර්ගය ධන y වල වර්ගය. ඒතකොට තියෙන අගේ වර්ගය ගන්නෙ. මොකද ඍණ තිබ්බොත් ඒක වර්ගය අරගත්තාම ධන වෙලා යනවා. ඍණ තිබ්බත් ඒකේ ධන කියලා මෙතන ඍණ 1 තිබ්බනම් ඍණ 1 වර්ගය තමයි ගන්නෙ. හරි නේද? හරි. හරි නේද? හරි එහෙම මං කිව්වා හරි. පටල ගන්න එපා. හරි මේ උත්තරේ දායි. උත්තර ටික හරිද? උත්තරය අපේ හරිද? මෙන්න මේ උත්තරය ආවද? 3 බෙදීම 2 දාවේ. කවුද හදපු කෙනෙක් ඉන්නවද? හැදුවේ නැද්ද ගන්න? තේරුණාද? ඒක තේරුණා. තේරුම් දැන් නැහැ ගන්න. හරිද? හැදුවේ නැද්ද? ඉතින් ගන්න හදපු නැද්ද කියන්නේ? හදන්න ගන්න හදන්න උත්තරේ හරියට කියලා හිතනවා මං හරිනේ. හරි. පොඩ්ඩක් කියන්න මොකද්ද කිව්වේ? 13යි මූල 13 26යි මූල කියලා එහෙම වැරදි ඇති. 13යි මූල 13. 26යි මූල 26 කියලා ලිව්වොත් එහෙම වැරදි ඇති. ඉතින් දෙයියනේ එහෙම කරන්න ඕනේ නැහැ නේ. මෙතන 13 26 කැපිලා යනවනේ නිකන්. ආයෙ නගලන්න යන්න එපා. බඩගිනි වල ගන්න තැන මේක ඉවර කරලා තමයි නවත්තන්නේ. හරිද? හරිද? නේ? මෙතන ඒක ඉතින් එහෙම එතන ඒක ඔයාලා හරි වා කරපු එක 13 මුල කියලා ලියාන එක හරි. එහෙම ඕනේ නැහැ මෙතන ඉතින් අර බෙදුණු වගේ දැක්කනේ. ඉතින් මම මේ කපලා දැම්ම මේකයි වුනේ හරිද? ඊට ලේසිනේ ආයි. කොහොම හරි කමන්නේ උත්තරේ ගන්න හරිද? හරි මං ක්ලියර් කරනවා හරි. තව ගණන් දෙකයි තිබ්බත් තියෙන්නේ මේකනේ. මේක කළා අපි මෙඩිකල් මේක ලේසි ගණන් තියෙනවා. හරි හරි. හරිනේ හරි. මං කරන් යනවා හරි. මේක ලේසි හරිද? මේ දැන් අන්තිම ගාන මේ. මෙච්චර දින හරි මේක ඉවර කරගත්තා ඉවර කරගන්න පුළුවන් කියලා හිතුවේ නෑ හරි. නැත්නම් මේක ඉවර කරගන්න 12ට කලින් විතර කරගන්න ඉතින් 12ට කලින් 14 මැග්නීසියම් තියෙනවනේ 9 ඉඳන් මොකද ට්‍රෑලෙක්ස් ආයෙ මොකුත් තියෙනවනේ. මාර සීන් එකක් කියලා දෙන්න හරි. මැග්නීසියම් කතන්දර ඉවර කරගන්න බැරි දැන් මේකදී. හරි මෙතන අඳු දෙක ගන්න බලන්න මෙතන මේ ඔයාලා පේනවා මෙතන මොකක්ද තියෙන්නේ z සමානයි ගන්න කියලා x ධන iy කියලා හරිද? z ගමුද x ධන iy කියලා. මේ 14 නෙමෙයි තියෙන්නේ මේ අර අපිට දීපු ටයිම් ටේබල් එක විදිහටම තියෙන දැන් එක්සෑම් එක. ඒ විදිහටම තියනවාද කිව්වද? 15ක් තියෙන්නේ. ඒ විදිහටම තියයිද? ප්‍රශ්නයක් නැති LMS කතන්දරේ මොකද්ද මේ ලෝඩ් දෙන කතන්දරයක් කිව්ව නේද? ඒකෙන් හින්දා ඒක හදාගෙන තියනවද ගාන්තුමේ තියෙන විදිහටම දැන්? ඔක්කොම ලෑස්ති පිටක් තියෙන. ආයි කල් දෙන එකක් නැද්ද? ඒ මොනවද මැග්නීසියම් එක කරගන්න වෙන්නේ. මැස්ට් එක නම් හරි. මැස්ට් එක ඉවර කරන්න 14ද. ඒක ඉවර කරන්න කියන්නේ අද කරා මේක දෙක කරා බලමු. මට තව දවසක් ඔයාලට පුළුවන් උදේ එන්න පුළුවන් නම් මම උදේ කරන්න බෑ මැක්සිමම් තියෙනවනේ. පැය 3ක් එන්න පුළුවන් නම් මම කරන්නම්. 10 වෙනිදා වෙද්දි හදනවා කිව්වේ LMS එක. මට පැය 3ක් අරන් දෙන්න පුළුවන් අරන් දෙන්න වල මම කරන්නම්. 4 ඉඳන් 4 එකක්. ඔයාලට එන්න බෑනේ මම 6ට දාන්නෙත් ඒකයි. සමහර කට්ටිය ගෙවල් වල එහෙම ජොබ් වලට එහෙම ගිහිල්ලත් වෙනවනේ. ජොබ් කරන කට්ටියද. එක්සෑම් 20ට පටන් ගන්නෙ. 15 නෙමෙයිද? 23 මැස් මැග්නීසියම් තියෙන කවුද? ඒ පාර මැග්නීසියම් නේ ඒකනේ කේස් එක. ලෝක මාරු කරන ගණන් ටික ගන්න එනකොට යත් වෙනද ගණන්. මාර සීන් එකක් එන්නේ. මැස් අනිකට VST කට්ටියට අවුලක් නැහැ මැස් මැග්නීසියම් කරන්න නැති IT කට්ටියට අවුලක් නැහැ. සෙට් එකක් ඉන්න කට්ටියට තමයි අවුල තියෙන්නේ. හරි බලමු මේක දැන් මම කරන්න නවත්තන්න මොකක් හරි බලමු මේක කරන්න. ගේමක් ගහම මම කරේ උදේ හරි දාලා කරමු. හරි. හරි. ප්‍රශ්න නැහැ හරි. මේකනේ ඉවර කරන්න පුළුවන් වෙයි. මැග්නීසියම් කියන්න බෑ. ගානක් හදනවා දැක්කනේ හෙලාවක් යනවා දැක්කනේ ලේසි නෑ ගානක් හරිනේ. ඊට පස්සේ මෙතන මේ ගාන පොඩ ඉවර කළෙමු හරිද? පොඩකින් මේක තමයි පරක් වෙයි හරිද? කට්ටිය BST කට්ටියද ඒවල මැග්නීසියම් දාලා නැහැ හරි. මෙතන x ධන iy කියලා තියෙනවනේ. මෙතන මම කියන x ධන iy කියලා හරිද?
හරි. ඔයාලට පේනවද මෙතන මාපාංක කතන්දරයක් තියෙනවා. ඒ කියන්නේ සෝරි මාපාංක නෙමෙයි කොන්ජුගේට් කතන්දර. ඒ කියන්නේ මේක ඉස්සර බාගෙන මොකද්ද මේක? ඉස්සර බාගෙන මොකද්ද x ඍණ iy කියලා. ලේසි හොඳ මේක. නැක් එක දවසට කරන්න බැරි දවසට දෙපාරක් කරනවා. අද පොඩ්ඩක් වැඩ වගත්ත විදිහින්ම නවත්තලා තිබ්බේ. දවසට දෙකක් කරන්නේ තුන් පාරක් කරනවා දවසට යන. කල්පනා කරලා බලන්න මම චුට්ටක් හරිද හරි. අපිට ඉන්නකො මේක හරිය මෙතන ගණන් හදන්න. එහෙම කරාට ඔලුවට යන්නේ නැහැ නේද? එක දිගට දැන් මෙතන සමහරක් කාට කරලා මටත් මහන්සි අරක දිග කරද්දි මටත් මහන්සි මාත් පිස්සු කියනවා තමයි ඉතින්මගේ ඉන්න කට්ටියත් පිස්සු කියනවා ඔලුව රිදෙනවා කියලා සමහරක් කාට යනවා එන්න ගොඩක් කට්ටිය. ඉතින් ඒක වෙන්නේ එක දිගට කරන්න අමාරුයි. ඔලුවට යන්නේ නැහැ නේද? ඒ හින්දා මම පොඩ්ඩක් ඉන්න බලමුකෝ. ඒක එහෙම කරන්න බෑ. විශේෂ මැස් එකයි මම කිව්වේ. ගණන්නේ ඔලුව වෙහෙසන වැඩි. ඔලුව වෙහෙසන වැඩි සාමාන්‍යලාට මේ ඇඟ වේදනට වැඩි. කුලි වල කරන වැඩි සමහරක් කාට අමාරුයි. ඒ ප්‍රශ්න තියෙනවා මැස් වල හරිද? ඒකයි වෙන්නේ අර අපිට ටිකක් කරලා ගියාම එපා වෙන්නේ ඒකයි. හරි. හරි මෙතනදී x න මහන්සි මේක කරලා කෑම කන්න. අර මේක පොඩි ගානක් තියෙන එකයි කරන්න ලේසි. ඒකයි මට අග්ගල කරන්න තියෙන්නේ මොඩේ. බලමු පොඩක් ඉන්න මේ මැසේජ් පස්සේ දාන්න මම මෙතන කරන්න බැරි නැත බලන්න. බලගන්න. චුට්ටක් ඉන්න හරිද මේ ගානට ඒව අහන්න දැන් පස්සේ හරි ටික කතා කරමු. මෙතන x මෙතන වාද දෙන x සමානයි i දන y කියලා දීලා ගන්න කියලා show that කියලා එකක් කතන්දරයක් තියෙනවා. දෙන x භාග කතන්දරයක් මම ලියාගත්තා. sorry x භාගයෙන් ලියාගත්ත conjugate x ඉන i y ලකුණු මාරුණා. එතන අපිට කියන්නේ මොකද්ද? x භාගවල මාපාංක සමානයි x වල මාපාංකට. හරි. එතකොට අපි ගමු මොකද්ද? ඉස්සෙල්ලා මොකක්ද දෙන්නේ? x භාගවල මාපාංකයක්. x වල භාගවල මාපාංකෙ මොකද්ද? x ඍණ iy ගේ මාප x දන iy ගේ මාපාංකය. හරිද? ඇයි භාගගෙන ගන්න මෙතන මේ භාදිනින්ද මෙතන මේක එහා පැත්තේ තියෙන එක මොකක්ද දෙන්නේ? x z එක මොකක්ද දෙන්නේ? x දන iy ගේ මාපාංක. ලේසි හොඳේ. මෙතන මාපාංක ගන්න මොකක්ද දෙන්නේ? x වල වර්ගය කියන්නේ x වල වර්ගය. හරිද? මෙතන y වල තියෙනවද? ඍණ y දන ඍණ y වල වර්ගය. හරිද? මේක වර්ගමූලනේ ගන්න. මෙතන මොකක්ද දෙන්නේ? මෙතනත් x වල වර්ගය y වල වර්ගය. වල වෙන මෙතන x වල වර්ගය මෙතන x වල වර්ගය. මෙතන ඍණ y නේ තියෙන්නේ. මෙතන මොකක්ද? ධන y වල වර්ගය වර්ගමූල කියනවා. ඉතින් මේ දෙන්න සමානයි නේද? දෙක එකලු. හරිනේ දෙක සමානයිනේ. හරිනේ ඉතින් මේකෙන් මුකුත් නෑ අර වර්ගෙද්දි මේ එනවා. හරිනේ. හරි. ඒක පැහැදිලි වලට ලොකු දෙයක් කරේ නෑ. දෙක සමාන වෙනවා නිකම්. හරිනේ. හරි. ඊට පස්සේ මේ අනිත් එක දැන් මෙන්න මේක IZ කතන්දරේ හරිද? මෙන්න මෙතන වල වෙන IZ කියලා තියෙනවා හරිද? මට මේ IZ කතන්දරේ මෙහෙම තියෙද්දි මට ලියන්න පුළුවන් කොහමද? මොඩියුලස් එක තියෙන දෙපැත්තට මට ලියන්න පුළුවන් I එක වෙනම ලියලා හරිද? Z එක වෙනම ලියන්න පුළුවන් හරිද? හරි මම එහෙම ලියනවා මෙතන. වැඩි කිරීමක් තියෙන්නේ. බාහිර පාර ලියන්න හරිද? එතන මොකක්ද දෙන්නේ? IZ එක මෙහෙම ලියනවා. Z එක මෙහෙම ලියනවා. හරිද? හරි. සමානයි Z කියලා එනවා. හදාගන්න තියෙන්නේ හරිද? දැන් I කියන එක අපි එහෙම ලියනවා හරිද? ලියලා Z එක මොකක්ද දෙන්නේ? x දන iy කියනවා. එතන z එක මෙතන එන්නේ. ඒකෙත් z එක ඒකම තමයි ඉන්නේ. z එක දන iy තමයි එන්නේ. හරිද? ඊට පස්සේ මම බලන පාඩක් ගන්න පැහැදිලි තියෙනවා. x දන iy වගේ මාපාංගෙත් තියෙන්නේ කොහොමද? x වල වර්ගය දන y වල වර්ගය වර්ගමූලය. මෙතනත් ඒකම නෙන්නේ. මෙතන මාපාංග ගත්තත් එන්නේ x වල වර්ගය දන y වල වර්ගය වර්ගමූලය. හරිද? දැන් ඔතන i තියෙනවා. I එකේ මාපාංග ගන්න දිය. පොඩි දෙයක් තියෙන එක හොඳ ඇති දැන්. මෙතන I වල මාපාංග ගත්තොත් එන්නේ මොකද? ඔයාලා වෙනවා I එකේ කතන්දරේ මෙතන I වල x පද නැහැ මේකේ. මෙහෙම තියෙන්නේ බිඳුව දන I වගේ තියෙන්නේ. හරිද? ඕක වගේ ගන්න. එතන මොකක්ද දෙන්නේ? අර වගේම තමයි ගන්න තියෙන්නේ. දැන් I වල ඉස්සරහින් තියෙන පදේ මොකද්ද? මෙතන බිඳුව තියෙන්නේ. බිඳුව තියෙන x වල පදේ. I වල පදේ තියෙන්නේ 1. 1 වර්ගය වර්ගමූල. එතන ආදන් බිඳුව එතන වර්ගමූල 1. වර්ගමූල 1 යගේ කියන්නේ 1යි. හරිද? එතන කෙලිම වෙන 16 ගන්න දෙන්නේ. මොකක්ද දෙන්නේ? මාපාංගෙන්. කෙලිම 1යි. ඒක 1නේ. ඒකත් සමානයි. හරිද? එදක හරි. තේරුණානේ? හරි. ඒක හරි. එතනක් සමාන වෙනවා. හරිනේ? හරි. පැහැදිලිනේ? තේරෙන්නේ නැති කියලා හිතනවා. ඒක පොකු දෙයක් තිබුණේ නැහැ. හරි. හරි. ක්ලියර් කරනවා. සෝරි ක්ලියර් කරලා ක්ලියර් කරනවා. හරි. ඊට පස්සේ මෙතන
මේක sin වර්ගයේ i cos theta ගන්න තියෙනවා. ඔයාලා දන්න මේකේ මොකක්ද දෙන්නේ? මාපාංක කියලා දීලා තියෙනවා. කියලා දැන් දෙපැත්තේ ගහලා දෙන්න පුළුවන්. හරිනේ. සමාන එක කියලා ගන්න කියනවා. කොහොමද එන්නේ මේ මාපාංක ගන්නෙ? x වල වර්ග කියන sin තියෙනවා. sin වර්ග theta ධන එතන තියෙන cos වල පදින ඍණ cos. ඍණ cos වල තමයි ඍණ cos theta වල තමයි වර්ගයක් ගන්න. එතකොට මොකක්ද දෙන්නේ? ඔයාලා පේනවා. හරිද? ඍණ cos වල වර්ගයක් ගන්න මේ දෙක කියලා උපු ගන්න තියෙන්නේ. එතන මෙතන sin වර්ගය කියලා එනවා. theta මෙතන ඍණ cos වල වර්ගය ඍණ වර්ග ඍණ වැඩි ගන්න ධන වෙනවා. ධන උතර cos වල cos වර්ගයක් theta එනවා. සමාන එකයි. ඔයාලා දන්න cos වර්ගයේ sin වර්ග theta ගන්නෙත් එකයි. හරි. හරිද? උත්තර හරියද? හරිද? මම මේ නවත්තන්න අහන්නේ පෝස්ට් කාඩ් නාන්නේ දැන් නවත්තන්න හදන්නේ. හරිද? ඊට පස්සේ තියෙනවා අහන්න. හරිනේ? සෝරි මම කොහොමද ලියවෙන්නේ නැතයි ගන්න බෑ ඒක. හරිද? උත්තරේ හරිනේ එකයි කියලා එනවා. හරි. දැන් හරිද? පස්සේ තියෙනවා මම දැන් නවත්තන පෝස්ට් කරනවා. මේක ස්ටොප් කරනවා. රෙකෝඩින් එක ස්ටොප් කරනවා. හරි. හරි. ඊළඟට දවසේ ට්‍රික් කරමු.